අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන්. හිතවතුනි, මං සූදානම් වෙන්නේ අද වැඩසටහන ආරම්භ කරන්න කලින් ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. මට කියන්න, ඇයි මිනිස්සු ඇඳුම් අඳින්නේ? මට කියන්න, ඇයි මිනිසුන්ට ඇඳුම් අවශ්‍ය වුණේ? දැන් ඔබට හිතනවා ඇති මේ මොනවද මේ අහන ප්‍රශ්න කියලා. ශිෂ්ට සම්පන්න සමාජයක් ඇතුලේ තමන්ගේ නිරුවත ආවරණය කරගන්න කෙනෙකුට ඇඳුම් ඕනේ. එතකොට ඇයි ඇඳුම් අඳින්නේ කියන ප්‍රශ්නය තේරුමක් නැති ප්‍රශ්නයක් විදිහට ඔබට හිතෙන්නට පුළුවන්. ඔව්. එහෙම හිතනවා, ඒක සාධාරණයි. අපිට අපේ නිරුවත ආවරණය කරගන්න ඇඳුම් අවශ්‍ය වුණාට ලෝකයේ මුල් යුගයේ මිනිසාට ඇඳුම් අවශ්‍ය වුණේ මේ කාරණාව නිසා නෙමෙයි. මුල් යුගයේ මිනිසාට අවශ්‍ය වුණ ආරක්ෂාවක්, ස්වභාව ධර්මයේ විවිධ විපත්, එහෙමත් නැත්නම් සුළඟෙන්, අවුවෙන්, වර්ෂාවෙන් ආරක්ෂා වෙන්න ඕන වුණා. ඒ වගේම තමයි මුල් යුගයේ මිනිසුන් ජීවත් වුණේ දඩයම් කරමින්. තමන්ගේ ජීවනෝපාය මාර්ගය හොඳට කරගන්න, සාධනීයව කරගන්න පරිවර්තනයක් විදිහට පරිසරයට අනුකූල වෙන්න ඔවුන් තමන් දඩයම් කරපු සතුන්ගේ හම්, ඒ වගේම ගස්වල කොටස් භාවිතා කරගෙන තමන්ගේ සිරුර ආවරණය කරන්න පටන් ගත්තා. මේ ආවරණය කරගන්න නිර්මාණය කරගත්ත මෙවලම පසු කාලීනව ඇඳුම් කියලා හැඳින්වුවා. අද නම් ඇඳුම් කියන්නේ බොහොම සංකීර්ණ මාතෘකාවක්. එදා මිනිසුන්ට පුංචි ආශාවක් වෙනුවෙන් සීමිත සම්පත් කීපයක් කළමනාකරණය කරලා ඇඳුමක් නිර්මාණය කරගන්න පුළුවන් වුණාට අද ඇඳුම් ගැන කතාව හරි පෘතුලයි. අද ඇඳුම් කිව්ව ගමන් අවශ්‍යතා රැසකුත් එළියට එනවා. විලාසිතා, ඒ වගේම මෝස්තර, ඒත් එක්කම බ්‍රෑන්ඩ්, මේ හැම දෙයක්ම එකතු වෙලා අපි අඳින ඇඳුම නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඇඳුමට වටිනාකමක් ලැබිලා තියෙනවා. වටිනාකමත් වර්ගීකරණය වෙනවා විවිධ අවස්ථා සහ භාවිතා කරන දේවල් අනුව. දැන් ඔබ කල්පනා කරනවා ඇති ආයමත් කතාවක්, ඇයි මේ තරම් ඇඳුම් ගැන කතා කරන්නේ කියලා. විලාසිතා. කාන්තාවන් විදිහට අපි හැමෝම විලාසිතාවලට කැමතියි. අපි විලාසිතා හොයනවා, විලාසිතා නිර්මාණය කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම නිරන්තරයෙන් විලාසිතා ගැන විමසිල්ලෙන් ඉන්නවා. හැබැයි ප්‍රසිද්ධියේ කාටවත් ඇහෙන්න නොකියුවට පිරිමි පාර්ශවයත් එහෙම තමයි. ඔවුනුත් කැමති විලාසිතාවලට. කර්මාන්තයක් විදිහට අපේ රටේ විලාසිතාවට තැනක් තියෙනවද? කර්මාන්තයක් විදිහට විලාසිතාකරණය තුලින්, මෝස්තර නිර්මාණය තුලින් අපිට ලෝකයට යන්න පුළුවන් නේද? විලාසිතා තියෙන්නේ ඇඳුම් වලට විතරද? ඔරලෝසු වලට, සපත්තු වලට, හෑන්ඩ් බෑග් වලට, මේ දේවල් වලට විලාසිතා නැද්ද? විලාසිතාව කියන්නේ රෙදි වලින් කරපු අපේ ඇඳුමකට පමණක් සීමා වෙන දෙයක්ද? අපි සූදානම් වෙනවා මේ ආදී විලාසිතා ගැන ඔබේ හිතට නැගෙන මෙකී නොකී කී සියලුම ප්‍රශ්න ගැන අද වැඩසටහන තුලින් කතා කරන්න. හිතවතුනි, මේ කාලාත්‍රයේ කතා බහ අද අපි කතා කරන මාතෘකාව ශ්‍රී ලංකාවේ විලාසිතා කර්මාන්තය. මේ ගැන කතා කරන්න අපි අදත් ආරාධනා කරා අපේ වැඩසටහන සඳහා මේ විෂය පතය සම්බන්ධව පෘතුල දැනුමක්, ඒ වගේම අත්දැකීම් සම්භාරයක් තියෙන ලංකාවේ බොහොම කීර්තිමත් විද්වත් මණ්ඩලයකට විද්වත් මණ්ඩලය ඇවිදලා ඉන්නවා. මම ඔබට හඳුන්වා දෙන්නම් අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන විද්වත් මණ්ඩලය. මුලින්ම අපිත් එක්ක එකතු වෙනවා අපේ නාලිකාවට බොහොම සුපුරුදු චරිතයක්. ජාතික ශිල්ප සභාවේ ගරු සභාපති ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුදත් අබේසේකර මහතා. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙනවා බොහෝ දෙනෙක් විලාසිතා ගැන කතා කරද්දී කාලයක් තිස්සේ දන්න, මේ දවස්වල වඩා වැඩිපුර දන්න චරිතයක්. ඇය හැමෝම ආදරය කරන ඡායාරූප ශිල්පිනී, මෝස්තර සහ විලාසිතා නිර්මාණ ශිල්පිනී, මෝස්තර කතිකාචාර්යිනී රැෆෙලා ෆර්නෑන්ඩෝ. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙනවා අපේ නාලිකාවේ වැඩසටහන් සඳහා මීට කලිනුත් සහභාගී වෙලා තියෙන අපූර්ව තරුණෙක්. ඔහු නැවුම් දැක්මක් තියෙන තරුණයෙක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. මොරටුව විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධිධාරී මෝස්තර විලාසිතා නිර්මාණ ශිල්පී ජානක උල්ලඩු පිටිය. තිදෙනාටම ආයිබෝවන්. කාන්තාවක් ඉන්න හින්දා අපි සම්ප්‍රදායෙන් බැහැරව නොයා සම්ප්‍රදාය තුල ඉඳගෙන ආරම්භ කරමු වැඩසටහන. රැෆෙලා විලාසිතා
විලාසිතාව කියන්නේ මොකක්ද? අපිට හඳුන්වලා දෙන්න. දුලක්ෂ දැන් ගොඩක් වෙලාවට කට්ටියට පැටලෙන තැනක් තමයි විලාසිතයි මෝස්තරයි. දෙකම එකක් නෙමෙයි. දෙකම එකක් නෙමෙයි. දැන් අපි ඒක ටෙක්නිකල් විදිහට කියනවා නම් විලාසිතා කියන්නේ ස්ටයිල්. එතකොට මෝස්තර කියන්නේ ෆැෂන්. එතකොට විලාසිතාව දැන් මම මුලින් අහපු ප්‍රශ්නේ විලාසිතා හින්දා මම මුලින්ම පටන් ගන්නම් විලාසිතාවෙන්. විලාසිතා කියන්නේ එහෙම නැත්නම් ස්ටයිල් කියන්නේ කෙනෙක්ට ආවේනික වෙච්ච දෙයක්. ඒ කියන්නේ ඔයාට මට අපි හැමෝටම ආවේනික ස්ටයිල් එකක් තියෙනවා. ඒක ට්‍රෙන්ඩ් එකක් එක්ක අප්ඩේට් වෙන දෙයක් නෙමෙයි. මම හොඳම උදාහරණයක් විදිහට ගත්තොත් මයිකල් ජැක්සන් එහෙම නැත්නම් ඇත්තටම ලතා මංගেশකර් ගැන අපි කතා කරනවා නම් ඇයගේ අර සාරිය අඳින විදිය ඒක ස්ටයිල් ඇය ස්ටයිල් අයිකෝන් එකක්. ඉතින් අපි මූණ දැක්කේ නැතත් ඒක දැක්කම අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා ඒ අය කියලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපිට ආවේනික වෙච්ච ඉන්ඩිවිජුවල් එක පොයින්ට් එකක් අපි හැමෝටම තියෙන. ස්ටයිල් ගැන කතා කරනවා නම්. එතකොට මෝස්තර එහෙම නැත්නම් ෆැෂන් ගැන කතා කරනවා නම් අන්න එතනදි තමයි සෑහෙන වෙනස්කම් වෙන්නේ. ට්‍රෙන්ඩ්ස් තියෙනවා අපිට. එතකොට සීසන්ස් තියෙනවා. ලංකාවේ ලොකුවට සීසන්ස් නැති වුණාට ලෝකයේ අවට අපිට තියෙනවා සීසන්ස් කීපයක් ස්ප්‍රින්ග් සම්මර් ෆෝල් වින්ටර් ඔය විදිහට කැඩෙනවා. ඉතින් එතනදී අපිට rules and regulations අපිට අනිවාර්යයෙන්ම තියෙනවා මෙන්න මේ දේවල් අපි කරන්න ඕනේ සහ කරන්න බෑ කියලා. මොකද හැම අවුරුද්දෙම අපිට color cards, designs, trends හැමදේම එනවා. ඉතින් අන්න ඒක තමයි වෙනස ස්ටයිල් සහ ෆැෂන් වල. හොඳයි. සභාපතිතුමා මුලින්ම සුබ පැතුම් සම්මානයක් ලබා ගත්තනේ. මම ස්තුතියි. මේ විලාසිතා නැත්තම් මෝස්තර තියෙන්නේ ඇඳුම් වලට විතරද? නෑ ඇත්තටම ඒක හරි අපූර්ව කතා බහක් මේ මාතෘකාවම මේ මොකද හේතුව මේකේ තුල තියෙනවා විශාල ගැඹුරු එක වචනයක්. ඒ තමයි කලාව කියන එක. කලාව තුල තමයි මේ සියල්ලම දෝලණය වෙන්නේ. ඉතින් මම හිතනවා මේ එතකොට ජීවත් වීමේ කලාව මේ කලාව සහ කලාව ඇතුලේ තමයි මේ සියලුම ස්ටයිල් සහ මෝස්තර සහ මේ සියලු කාරණා ගමන් කරන්නේ. ඉතින් මම හිතනවා මේ කලාව තුල ජීවත් වීම කියන එකම එක්තරා විදිහට ස්ටයිල් එකක් මෝස්තරයක්. ඒක තමයි අපි අඳුරා ගන්න ඕන කාරණා. මම හිතන්නේ ඕනම එකකට මේ මෝස්තර සහ ස්ටයිල් කියන මේ මෝස්තර ෆැෂන් කියන එක තියෙනවා. හොඳයි. විලාසිතා. ඔබ විලාසිතාව හඳුන්වන්නේ කොහොමද? අතරම අපි රැෆෙල්ලා කිව්ව විදිහටත් සහ අපි සර් කිව්ව විදිහටත් මේ දෙකම එක කාරණාවක් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි සාමාන්‍ය මට්ටමින් අපි ජනරල් විදිහට කතා කරොත් හැමෝම දන්නේ මේ ෆැෂන් කියන්නේ සාමාන්‍ය තමන්ගේ එදිනදා ජීවිතයේදී තමන් කොහාටද යන්නේ ඒ දේවල් සහ කාර්ය තමන්ගේ පර්සනැලිටි එක සහ අවශ්‍ය දේශගුණය ඔයගේ දේවල් එක එකතු වෙච්ච තමන්ගේ කැරක්ටරිස්ටික් සහ තමන් කරන දේවල් එක්ක තමන් කොහොමද පේන්නේ කියන දේ සරලව සමාජයට පේන්න කරන දෙයක්. ඉතින් මේකේ ගොඩක් කතා බහකට අපි යමු ඉස්සරහට. කියන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ ගත්තාම ලංකාවේ අපිට ලොකු ට්‍රෙන්ඩ්ස් අපි මේ කතා කරන ට්‍රෙන්ඩ්ස් කාලවකවණු අඩු වුණාට මම දකිනවා අපි දේශීය දේවල් එක්ක කතා කරොත් පොඩ්ඩක් ඒ ලංකාවේ තියෙන අපිට මාස 12 සහ විශේෂයෙන් ලංකාවේ මාස 12 ගත්තාම එක එක මාස 12 මේක තියෙන මේකේ හැම වෙලේම තියෙන්න පුළුවන් දේශගුණික වෙනස් වීම තියෙන්න පුළුවන් සහ විශේෂයෙන් අර සර් කිව්වාගේදී කලාව අපේ කියන්නේ අපේ තියෙන අපිට තියෙන සංස්කෘතිය. ඉතින් මේ සංස්කෘතිය අස්සේ අපිට ගොඩාක් දේවල් මේක අස්සේ එළියට ගන්න පුළුවන්. දැන් මොකද අපි නූතනයේ අපි දකින ටෙක්නොලොජි එකත් එක්ක අපි ඉගෙන ගන්න දේවල් එක්ක අපි දන්න දේවල් එක්ක අපිට ඉස්සර කරපු දෙයක් නැවත අපි අලුත් දෙයකට ගෙනන්න පුළුවන් කාලයක් තමයි මේක. ඉතින් ෆැෂන් කියන එක ගොඩක් වෙලාවට අර පුළුවන් තරම් පරණ දෙයක් එක්ක අලුත් දෙයක් ඒක හදාගෙන යන්න පුළුවන් නම් ඒක වර්තමානයේ වඩා වැදගත් කියන මම හිතනවා. රැෆිතා ලෝකයේ විලාසිතාවලට තියෙන තැන මොන වගේද අද වෙද්දී? සෑහෙන ලොකු තැනක් තියෙනවා දුලක්ෂ. මොකද ඇත්තටම විලාසිතා ලෝකේ අනිත් හැම දෙයක් එක්කම අපි කතා කරොත් එහෙම කෑම බීම ඉඳන් හැම දෙයකම මේ විලාසිතාව කියන එක අදාළ වෙනවා. ගොඩක් අය දකින්න ඇති ක්වොරන්ටයින් දවස්වල මේ කොරෝනා කාලේ ඩල්ගොනා කොෆි එක ලෝකෙ පුරා ෆේමස් වුණා. ඒක ඇත්තටම ට්‍රෙන්ඩ් එකක් වුණා. ඒක ඇත්තටම ෆුඩ් බ්ලොගර්ස් ලගේ ස්ටයිල් එකක් වුණා ඒක. ඉතින් මේ හැමදේම අපේ ලයිෆ් ස්ටයිල් එකත් එක්කම යන දෙයක්. දැන් විලාසිතාව කියන්නේ ස්ටයිල් ලයිෆ් ස්ටයිල් එක ඇතුළේ ස්ටයිල් කියන දේ තියෙනවා. ඉතින් අපේ টপ ටු ටෝ හැම දෙයක්ම කන බොන දේ
එතකොට අඳින පළඳින දේ, දාන මේකප් එක, දාන ජුවලරි, සපත්තු දෙක, වොච් එක, මේ හැමදේම. ඒ වගේම අපි ගමන් කරන රටවල් වල යන තැන්වල ඒ හැමදේටම ට්‍රෙන්ඩ් එකක් හැදෙනවා, ස්ටයිල් එකක් හැදෙනවා ඒ කාලෙන් කාලෙට. ඉතින් ඒක ජාත්‍යන්තරය ගත්තම සෑහෙන ලොකු විදිහට ෆෝන් එකක් ඉඳන්ම හැම සැරේම ෆෝන් එකක් අවුට් වෙනකොටත් ඒ ට්‍රෙන්ඩ් එකටනේ අවුට් වෙන්නේ. ඉතින් මම හිතන්නේ හැමදේම ඒගොල්ලන්ගේ සම්බන්ධයි මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක හැමදේම. ලෝකයේ විලාසිතාවට එහෙම තැනක් තියෙනවා නම් ලංකාවේ තත්ත්වෙත් එහෙම වෙන්න බෑ. ලංකාවේ අද විලාසිතාවට තියෙන මොන වගේ තැනක්ද? ඉල්ලුම හොඳයිද විලාසිතාවට ලංකාව ඇතුලේ? මම මුලින්ම පටන් ගන්න කැමති පොසිටිව් නෝට් එකකින්. අනිවාර්යෙන් අපි හුඟක් පහළ තැනක නැහැ. අපි සංවර්ධනය වෙන ප්‍රාථමික මට්ටමක ඉන්නේ. ඉතින් ඒ හින්දා අපි මුකුත් කරන්නේ නැති රටක් විදිහට මම දකින්නේ නැහැ. මොකද ගොඩාක් දක්ෂ අය, ගොඩාක් අය ඉස්සරහට ගිහිල්ලා ජාත්‍යන්තරෙත් එක්ක කරට කර වැඩ කරන ගොඩාක් අපේ රටේ කට්ටිය ඉන්නවා. ඉතින් ඒකටත් අපි රෙස්පෙක්ට් කරන්න ඕන නිසා මම ඒකයි පොසිටිව් ටෝන් එකෙන් කතා කරන්නම් කියලා කිව්වේ. ලංකාවේ හැබැයි ට්‍රෙන්ඩ් කියන දේ අපි දේවල් දැකලා රැල්ලට කරන මට්ටමේ ඉන්න ප්‍රමාණය වැඩි දුලාශි. මොකද අපිම ට්‍රෙන්ඩ්ස් හොයලා අපි මේක දැන් මේ ට්‍රෙන්ඩ් එක මම මේක ට්‍රෙන්ඩ් එක හින්දා කරනවා කියන කොට්ටාශය හරි අඩුයි. හරි සීමිතයි. සභාපතිතුමා, ලංකාවේ විලාසිතාවලට තියෙන ඉල්ලුම නැත්තම් තැන මොන වගේද? මං හිතන්නේ මේ වෙනකොට ඒකට හොඳ ඉල්ලුමක් සහ තැනක් හැදීගෙන එනවා. අර මෙතන කිව්වා වගේ මේ අපේ රට ඇතුලේ මේ කතාව ටිකක් වෙනස් විදිහකට පෙරළමින් පවතිනවා කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ එක්තරා විදිහකට මේ මොහොත වෙනකොට දේශීයත්වයේ තුල තියෙන ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන එනවා. මේක ඉතා වටින දෙයක්. මොකද අපේ රටේ අනන්‍යතාවය දැන් ලෝකයට අපි යනවා නම් ජාත්‍යන්තරයට යනවා නම් ජාත්‍යන්තරයේ අපේ සිම්බල් එකක් එහෙම නැත්නම් අපේ සලකුණක් තියෙනවා නම් ඒ සලකුණ අපේ රට සලකුණක් විය යුතුයි. මම හොඳටම දන්නවා මම ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශන සහ මේවට සහභාගී මේ ප්‍රදර්ශන වලට සහභාගී වෙච්ච කෙනෙක් හැටියට එතකොට තමයි අපිට මතක් වෙන්නේ අපේ දේවල් මොනවද තියෙන්නේ කියලා. දැන් මේ අපේ නිර්මාණවලට අපි පිටරටට යන වෙලාවේදී තමයි තේරෙන්නේ එහිට ගියාට පස්සේ මේ අපේ දේවල් මේක ඇතුළට එකතු කරගන්නේ කොහොමද කියලා. ඔන්න ඔතන තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවය කියන එකට අපිට වටිනාකමක් හම්බ වෙන්නේ. ඒ නිසායි මම හැමනිතරම පාවිච්චි කරන්නේ මුලට අපි යන්න ඕනේ. මුල අඳුනාගෙන ගියොත් මම හිතනවා මේක තේරුම් ගන්න හරි පහසුයි කියලා. අපේ රටේ ගත්ත කර්මින් අපි දන්නේ මේ දේශීයත්වය ගැන කතා කරනකොට අපි අහලා තියෙනවානේ මේ විජය රජුරු එනකොට කෝයිනි කපු කටමින් හිටියා කියලා. ඉතින් මේ කතාව කොයි ආකාරයක අපිට මේ සාධක නොතිබුණත් මම විශ්වාස කරනවා ඒ කාලේ ඉඳන්ම අපිට හොඳ විලාසිතා සහ හොඳ පැෂන් ඇඳුම් පිළිබඳ අපිට හොඳ අධ්‍යයනයක් තිබිලා තියෙනවා. ඒ කාලය ඇතුළත. ඒකම අපි හොඳ සංස්කෘතික රටක් අපි. එතකොට අපි දැනගෙන ඉඳලා තියෙනවා ඔබ දකින්න ඇති මේ හොඳට තේරුම් ගන්න පුළුවන් සාම්ප්‍රදායික චිත්‍ර තියෙන පන්සල් තියෙනවා. නුවර යුගයේ දඹුලු විහාරය වගේ පන්සලක තියෙන බිතුසිතුවම් දිහා බැලුවට පස්සේ එහෙම නැත්නම් පස්සේ සියවසේ සීගිරියේ නිර්මාණ පිළිබඳ බැලුවට පස්සේ අපි හිතන්නේ මේක ඉතාම සූක්ෂම විදිහට අපේ හොඳ ස්ටයිල් එකක් පැෂන් එකක් අපේ තුල තිබිලා තියෙනවා. සීගිරි බිතුසිතුවම් වල නිර්මාණවල ඒ ඇඳුම් පැළඳුම් බැලුවට පස්සේ කාන්තාවකගේ ඇඟ හැඩ මේ ෂේප් එක අපි කියන්නේ මේ වෙනකොට හැඩය කියලා මේ හැඩය හොඳට දකින්න පුළුවන් මේ ඇඳුම් තමයි තිබිලා තියෙන්නේ. එතකොට මම විශ්වාස කරන දේ තමයි අපිට හොඳ ස්ටයිල් එකක් තිබිලා තියෙනවා. මේක ජාත්‍යන්තරය විසින් අපිව ග්‍රහණය කරගෙන වෙන මාකටිං ඇන්ගල් එකකට අපිව දාලා අපේ එක යට කරලා වෙන එකක් මේකට එකතු වෙමින් පවතිනවා කියන එක ගැන තමයි මම ගොඩක් කරලා ඒකයි මම කියන්නේ මේ මොහොත හරි වැදගත් මේ දේශීයත්වයේ කියන තැනට ආපු එක. එතකොට අපිට පුළුවන් ජාත්‍යන්තරය ජය ගන්න අපේ තුලින්. මම කියන්නේ කොටු වෙන්න ඕනේ කියන්නේ අපේ දේවල් හරහා. මොකද ඒ තරම්ම මම චිත්‍ර වලින්ම කතා කරොත් ඔබ යන්න මේ පොළොන්නරුවේ මේ තිවංක පිළිමගේ තියෙන චිත්‍රවලට ඒකේ තියෙනවා රජවරුන්ගේ සහ මේ ඇඳපු නිර්මාණවල තාම අපූර්ව ආකාරයේ ඇඳුම් පැළඳුම් සහ මේ ජුවලරි වර්ග ගත්තොත් තාම මේ වෙනස් විදිහේ දේවල්. අදටත් ඒ වගේ දේවල් සමහරවිට භාවිතයට ගන්නවා. මම විශ්වාස කරනවා මෙන්න මෙතන තමයි අපේ පැෂන් එක තියෙන්නේ. මෙන්න මේක තමයි. ඒතකොට ජාත්‍යන්තර ජය ගන්න ඕනේ ජාත්‍යන්තර දේවල් වලින් නෙමෙයි. අපේ දේවල් ජාත්‍යන්තරයට ගෙනහිල්ල. මෙතනයි අපේ අනන්‍යතාවය හදාගන්න පුළුවන්. මම හිතනවා හොඳ කතා බහක් කරන්න පුළුවන්. සහ හොඳ ඉදිරියට මේ ගැන අහගෙන ඉන්න අයට උනත් දැනුම සම්භාර කර කොහොමද අපේ පැෂන් එකක් අපි හදාගන්නේ කියන එකට කතා පහ ගොනු වෙනවා කියලා මම විශ්වාස කරනවා. ජාත්‍යන්තරයේ ෆැෂන් වලට නැත්තම් විලාසිතාවලට මෝස්තරවලට හොඳ ඉල්ලුමක් සහ ට්‍රෙන්ඩ් එකක් තියෙන බව මේ දෙපළම එකහෙලා කියනවා. ජාත්‍යන්තරයේ විලාසිතාවට ඒ තියෙන තැන අපේ රටට අරගෙන එන එක සුදුසුද? නැත්තම් මේ අපි වගේ ආසියාතික රටක කෘෂිකර්මය පදනම් කරගත්ත රටකට විලාසිතා වගේ කර්මාන්තයක් අරගෙන එන්න පුළුවන්. මේමයි. ඕක ඉතා හොඳ මාතෘකාවක්.
ඇත්තටම දැන් අපි කෘෂිකර්මය ගැන අපි ස්වම් පෝසිත රටක් අපේ ඉතිහාසය හරි හොඳයි අපි කතා කරන ඉතිහාසය අපි හැමදේම මතන ඉතිහාසය ගැන අපි වර්තමානයක් ගැනවත් අනාගතය ගැනත් අපි කතා කරන්නේ අපි කතා කරන අපි ඉතිහාසය හොඳයි අපි මේ අපි රජවරු මෙහෙම හිටියා මෙහෙම කරා වැවුණු තිබ්බා සා අපේ කල්චර් එක හොඳයි කියන කතා කරනවා ඒක ඇත්තට හොඳයි තමයි අපි දකින්න දේවල් අපි පොත්පතේ කියවන දේවල් අපි අනුරාධපුර පොළොන්නරුව පැත්තට ගියාම දකින්න දේවල් ඇත්තටම ඒක ඇත්ත සහ ඇඳුම් ගැන ගත්තාම තියෙන කල්චර් කියන එක පාර්ට් එකක් තමයි ඇඳුම් ඇඳුම් ගැන අපි යුනිවර්සිටි කාලේ ස්ටඩි කරද්දී සහ අපි පස්සේ ඒ දේ රිසර්ච් කරද්දී අපිට හිතා ගන්න බෑ අපිට ටෙක්නික් එකක් සහ එච්චර ඇඳුම් කලාවක් අපිට තිබ්බද කියන එක හිතා ගන්නත් බෑ මොකද ඒ කාලේ තිබ්බ තාක්ෂණයත් එක්ක අපිට සමහර ඇඳුම් වල මෙටල් පාවිච්චි කරලා තියෙනවා එතකොට ඒ දේවල් කොහොමද හදාගත්තේ නමුත් දැන් අපි ඇඳුම් වලට කොහොමද මෙටල් ගිහින්නේ ඔය ගොඩාක් මාතෘකා තියෙනවා විශේෂයෙන් කතා කරන්න ඕනේ මම කතා කරන්න ආසයි අපි දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක විදේශ රටවලට තියෙන ගැටලුවට වඩා අපි දැනගන්න අපේ ගැටලුව මොකක්ද කියන එක. කියන්නේ අපිට අපි යන්න ආසයි අපි වැඩ කරන්න ආසයි අපි වැඩ කරනවා නැත්තේ නෑ. එතකොට නමුත් වැඩේ තියෙන්නේ මේ දේශීකත්වයේ කියන කතන්දරෙත් එක්ක කතා කරාම අපිට අපේ දේම අපිට මාකට් කරන්න හොඳම අවස්ථාවක් තියෙද්දී අපි නැවතයි මේ බඩු සහ ඇඳුම් පිටරටින් ගෙන්නන්නේ. සහ ඒ විශේෂ එක පැත්තක්. සහ අපි ස්කෝ කරන අපි වැඩ අපි කියන අපේ තියෙන ස්ටයිල්ස් අපි පිටරට එක යන එක වෙනම තව පැත්තක්. නමුත් අපි දැන් කතා කරන දෙක අතර කතන්දරය යන්නේ. විශේෂයෙන් මට කියන්න ඕන දැන් මේකේ මේ අපිට තියෙනවා හැමිලින් මං කියන තමයි අපේ තියෙන කල්චර් එක ඉතාලම මොකද පිටරටකට ගියහම අපි ඇමරිකාව ගත්තොත් එහෙම ඇමරිකාවේ ඒ කට්ටියට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒ කට්ටියට කල්චර් එකක් නැහැ. ලොකුවට ඒ කට්ටියට සෝසස් නැහැ. ඒ කට්ටියට ඇඳුම් වල පාවිච්චි කරන්නේ. අතට ඒ කට්ටිය බලන්නේ කොහෙන්ද දැන් ඒෂියන් කන්ට්‍රීස් වල රටවල තියෙන දේවල් කොහොමද හෙට ගෙනියන්නේ ඒක ඩිවෙලොප් කරන්නේ කොහොමද කියලා ගොඩක් ස්ටඩි කරනවා. එතකොට දැන් සමහරට අමාරුලා ඇත්තටම අපි දැන් දකිනවා ගොඩක් වෙලාවට අපේ ඩිසයිනර්ස්ලා පිටරට යනවා. ඒ ගියාම ඒකට යුනික් වෙන්නේ හේතුව තමයි අපිට ඕන තරම් අපිට ස්ටයිල් කරන්න අපිට ඉන්ස්පිරේෂන්ස් කරගන්න අපිට තියෙනවා ගොඩාක් සෝසස් ලංකාවේ. නමුත් වෙලා තියෙන්නේ පිටරට කෙනෙක්ට ඒක නෑ. ඒක තමයි ප්‍රධාන දේ ඔය අපේ ලංකා ඒෂියන් කන්ට්‍රි අපි ලංකාව සහ පිටරට ගත්තාම අතර තියෙන වෙනස ගොඩක් පේනවා ඇඳුම් වලින් අපේ තියෙන කැටයන් අපේ තියෙන මෝස්තර නිර්මාණ ශිල්පයේ තියෙන එක එක දේවල් සමහරට අපිට ලාක්ෂා වෙන්න පුළුවන් සමහරට අපිට දුම්බර රටා වීවිං බතික් ඔය ගොඩාක් අපිට තියෙනවා එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් හේතු කාරණා. එතකොට අපි වෙනස් වෙනවා. සහ දැනග තව දෙයක් තමයි කියන්නේ දේශීයත්වයෙන් කතා කරාම දැන් මේ දැන් තියෙන විදිය හරියන ක්‍රමයක් නෙවෙයි අතට. මොකද දැන් මේ තියෙන විදිහත් එක්ක දැන් අපිට ඕන දැන් මේ ඉන්න ඩිසයිනර්ස්ලටත් තියෙන දැන් අපි කැම්පස් වල ඉගෙන ගන්න ළමයි ඉන්නවා. ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. මේ ලංකාවේ ඩිවෙලොපර් ටීම් එකක් ඉන්නවා. වෙලා තියෙන්නේ ඒ කට්ටියට මෙතන තෝතැන්නක් නැහැ මේ දේවල් පෙන්න ගන්න සහ කතා කරන්න. යුනිවර්සිටි එක ඇතුලේ ඒක අවුරුදු ගානක් කතා කරලා ඉතින් හරි වුණාට පස්සේ සමහරලාට ඒ කරන කෙනාට අවශ්‍ය පාත් එක නැති වුණාම කරගන්න බැරි වුණාම මෙයා තමයි ටීචින් වලට යනවා. අර අවුරුදු ගානක් ඉගෙන ගත්ත ඩිසයින් මේකම අපරාධේ. නමුත් සමහරලාට අපිට පුළුවන් නම් යම්කිසි විදිහකට මේ කට්ටියට ඒ අවුට් වෙන ගමන් සහ ඒ කට්ටියට මේක ඩිස්ප්ලේ කරගන්න තැන සහ මේක සමහරලාට ඩිස්ප්ලේ වෙන්නේ නැතුව නෙවෙයි ඩිස්ප්ලේ වෙනවා. හැම විශ්වවිද්‍යාලයකම ඒ අවශ්‍ය දේවල් ඩිස්ප්ලේ වෙනවා. නමුත් ඊට එහා මේක ඇත්තටම තියෙන්නේ කොටස් දෙකක් අතර මේ එක කොටසක් අඩුවක්. ඒ කියන්නේ මේක මාකටිං ඇතන සර්කල් වගේ අර අපිට මේක මාකට් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒතකොට මේ අවශ්‍ය කෙනා කවුද? එයා හොයාගන්න ඕනේ පළවෙනි කාරණේ. එතන කොහොමද ලින්ක් කරන්නේ කියන එක. මොකද සමහරට මුදල් දැන් අතන ෆැෂන් කියන්නේ මුදල් අවශ්‍ය සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ මුදල් නැතුව මේ වැඩේ කරන්න අමාරුයි. එකක් තමයි මේ අවශ්‍ය දේවල් කරගන්න, ඒ වපසරිය හදාගන්න අපිට මුදල් අවශ්‍යයි. සමහරට ස්කිල් එක තිබ්බට සමහර මුදල් නැති වෙන්න පුළුවන්. දැන් ගොඩක් ලංකාවේ වෙලා තියෙන්නේ ස්කිල් එක තියෙන මිනිස්සු ඉන්නවනේ මොකද මුදල් නැතිව වැඩේ කරගන්න හම්බෙන්නේ. සමහරට වැඩේ කරන අනිත් පැත්තට සල්ලි තියෙනවා. එයාට ස්කිල් එක නැහැ. නමුත් ඒ වැඩේ යා කොහොමද මාකට් කරගන්නවා. මොකද වෙලා තියෙන ওই දෙක අතර මික්ස් එකක් හදන්න ඕනේ. අපි කොයි වෙලාවකවත් එක පැත්තක් ගන්න නැතුව ওই දෙක මික්ස් කරන් යන්න පුළුවන් විදිහක් තියෙනවා නම් දේශීය දේවල් ගොඩක් අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම තියෙන බව ඇත්තටම පේනවා. අපි දකිනවා. එතකොට මේකේ සමහරවිට ගොඩක් වෙලාවට අපි ඉන්නේ ක්‍රාෆ්ට්මන්ලා ඉන්නේ ගොඩක්. ඒතකොට ක්‍රාෆ්ට්මන්ලා දන්න දේ මාකට් කරන්න අමාරුයි. පුළුවන් නම් දැන් මේ අත කාලෙදි මේ ඩිසයින් සබ්ජෙක්ට්ස් ලංකාවට ඇවිල්ලා ඉගෙන ගන්නවා. පිටරටත් එක්ක ලින්ක් හදා ගන්නවා. මේක අලුතෙන් හිතනවා. මේ හිතන දේවල් පුළුවන් තරම් ක්‍රාෆ්ට්මන්ලාට මික්ස් කරන්න ඕනේ. සම්බන්ධ කරන්න ඕනේ. එතකොට තමයි ඒ කට්ටිය දන්න දැනුම මේක අලුත් විදිහට කොහොමද එන්නේ කියන දැනගන්න ඕනේ. පේන්නේ අපිට. ඉතින් ඔය දේ කරන්නේ නැතුව මේක ඉස්සරහට ගෙනියන්න ඇත්තටම හරි අමාරු කාර්යයක්. ඉතින් මම මෑත කාලේ නම් මම දන්නතරින් මම අපි සම්බන්ධ වුණා ඔය මුළු විශ්වවිද්‍යාලේ
තියෙන සම්බන්ධ ඩිසයින් කෝස් එකත් එක්ක ගොඩක් වෙලාට ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් ළමයි ඒ කර්මාන්තවලට හමාට ඇත්තම ළමයි දන්නේ නැහැ. ඒ මොකද එන්නේ එක තැන්වලින් එන්නේ. ඒ කට්ටිය දන්නේ ලංකාවේ මොනවද තියෙන්නේ කියලා දන්නේත් නැහැ. ඉතින් තැන් වලට ගිහිල්ලා සති ගණන් ඉඳලා ඒ කට්ටියත් ඒ කාලා බීලා ඒ කට්ටිය එක ජීවත් වෙලා තමයි මේ කට්ටිය ඩිසයින් වලට ඒ කට්ටිය කියන ක්‍රාෆ්ට්මන්ෂිප් එකට අපේ දෙයක් දාලා මේකේ මොකක් හරි ඔපයක් නංගලා දෙයක් එළියට ගන්න. නමුත් වැඩි දින එළියට යන දේ මේක විමධ්‍යගත කරන්න තියෙන අමාරුවක් තමයි තියෙන්නේ. හිතවතුනි කාලෙකට කලින් මේ මහා බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය කොණ්ඩේ කප්පු විලාසිතාව ඩයනා කට් එක විදිහට ලංකාවේ හැමතැනම ප්‍රචාරය වුණා. ඩයනාගේ මුද්ද ඇය මේ ලෝකයේ අතහැරලා ගියාට පස්සේ ඒ නිල් මැණික සහිත මුද්ද කී දෙනෙක් හදාගන්න උත්සාහ කරාද අදටත් කී දෙනෙක් පළඳිනවද? ඒ විතරක් නෙමේ මේ අප්‍රිකානුවන් කොණ්ඩේ පුංචියට ගොතාගෙන මං හිතන්නේ බ්‍රේඩින් කියලා කියන්නේ මේ වගේ විලාසිතා කරද්දී අපිත් මේ වගේ විලාසිතා කරන්න උත්සාහ කරලා තියෙනවා. ටයිටනික් චිත්‍රපටයේ රෝස් ඇඳපු ගවුම ටයිටනික් ගවුම විදිහට අපේ රටේ කොච්චර ප්‍රචලිත වුණාද? මේවා අපේ විලාසිතා නෙමේ ලෝකේ විවිධ රටවල් වලින් අපි දකින දේවල් අපේ කරගත් අවස්ථා. රැෆිලා දැන් ලෝකයේ මේ වගේ විවිධ විලාසිතා මැවෙද්දි විවිධ චරිත කරන විලාසිතා අපිත් කරන්න උත්සාහ කරනවා. ඒවා අපේ කරගත් අවස්ථාත් ඕන තරම් තියෙනවා. උදාහරණ තියෙනවනේ. අපේ විලාසිතා ඒ වගේ ජාත්‍යන්තරයට ගිහපු අවස්ථා නැද්ද? මම මෙහෙම කියන්න කැමති. කියන්නේ අපේ දැන් ওই වගේ චිත්‍රපටි කර්මාන්තයේ එන කැරක්ටර්ස් අපිට රටට ගිහිල්ලා නැතුව ඇති. එහෙම අපි කතා කරොත් එහෙම. හැබැයි මම හරි ලස්සන දෙයක් දැක්කා 2016 මම ලන්ඩන් ෆැෂන් වීක් එකේ ෂෝකේස් කරා. එතකොට හිටපු එකම ලාංකිකයා මම. එතකොට මං ගිහලා කතා කරනකොට ඉතින් එක හිටපු එක ගෲප් එකක් කතා කළේ වෙලා ඔයා ලංකාවෙන්ද කියලා අහපු ගමන් කිව්වේ කුවේනිගේ රට. එහෙම තමයි රිෆර් කරේ. ඉතින් මට පුදුම ආඩම්බරයක් ආවා. මම ඒතකොට ඇහුවා කුවේනි ගැන දන්නවද කියලා. ඊට පස්සේ මට කිව්වා මේ ෂෝ එකේ වුණාට පස්සේ සෙන්ට් පැට්‍රික්ස් කියන ඩිසයින් ස්කූල් එකට දවසකට එන්න මම එක්කන් යන්නම් කියලා. ලයිබ්‍රරි එකට ගියාම හිස්ටරි ඔෆ් ෆැෂන් එකේ පළවෙනි පිටුවේ තිබුණේ කුවේනියේ කපු කටමින් සිටින පින්තූරයක්. ඉතින් එතනදී මට හිතෙච්ච දේ තමයි අපි නොදැනුවත්ව අපේ දේ කොච්චර දුර ගිහිලා තියනවද කියලා. මොකද ලංකාව කියලා දැනගන්න ඉස්සෙල්ලා කුවේනිව දැනගත්තා කියන්නේ අපේ ලංකාවේ කෙනෙක්. එතකොට ලංකාවේ ජුවලරි. එතකොට අපේ කරමාලේ එහෙ කට්ටිය සාමාන්‍ය ටී-ෂර්ට් එකයි ඩෙනිම් එකත් එක්ක අඳින්න කැමැත්තෙන් ඒගොල්ලෝ ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්නවා. ඊට පස්සේ මට කිව්වා උගලන්ගේ කරමාලේ මේ කරමාලේ වෙනසක් තියෙනවානේ. මේක පොඩ්ඩක් ඉන්දියන් එකක් වගේ කියලා. එච්චර ට්‍රෙන්ඩ් එකක වෙනසක් දකිනවා කියන්නේ අනිවාර්යෙන් අපි ගිහිල්ලා ඒ දුරට. ඒත් අපි දැනුවත්ව අපේ දැක්මෙන් අපි එච්චර දුර ගිහිල්ලා නැහැ. අපි නොදැනුවත්ව අපි අනිවාර්යෙන් ගිහිල්ලා මිනිස්සු දන්නවා අපේ රටේ මෙහෙම දෙයක් වෙනවා කියලා. අනික අපි වෙන රටවල් වලට ගියාම අපිට හිතෙනවා ලංකාවේ තැන තාම ගොඩක් අඩුයි කියලා. හැබැයි අපේ කලාව ගොඩක් ඉහළින් තියෙන හින්දා අනිවාර්යෙන්ම අපිව කට්ටිය දැන හඳුනගෙන තියෙනවා එතනදී. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ගිහිල්ලා තියෙනවා. හැබැයි දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ චිත්‍රපටිවල හරි එහෙම මොන හරි කැරක්ටර් එකකින් නම් ගිහිල්ලා නැතුව ඇති. හැබැයි මේ වගේ සාහිත්‍යෙම මිත් එකක් වෙන්නත් පුළුවන්. හැබැයි වුණත් නැතත් අපි අනිවාර්යෙන් කතා කරලා තියෙනවා සෑහෙන දුරට. එංගලන්තය කියන්නේ සෑහෙන දුර රටක් නේ. ඉතින් ඒගොල්ලෝ අපි ගැන ලංකාව කියපුවම මෙහෙම අපිට කතා කරනවා කියන මම හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. අපිට අහිංසක විදියට සන්තෝෂ වෙන්න පුළුවන්. හැබැයි අපිට යන්න තියෙන දුර ගොඩක් වැඩි. ඒත් අනිවාර්යෙන්ම අපේ දෙයක් එහෙට ගිහිල්ලා තියෙනවා කියලා මං හිතනවා එතනදී. අනික හොඳම උදාහරණය මෙඩ් ගාලා එකේදී අපේම ලංකාවේ දක්ෂ ඩිසයිනර් කෙනෙක්ගේ බතික් වලින් කරපු ක්ලච් පර්ස් එකක් එහි ආටිස්ට් කෙනෙක්ගේ අතේ තිබුණා. ඒක ලංකාවේ නිර්මාණයක්, ලංකාවේ නිපැවුමක්. ඒ වගේ රෙඩ් කාපට් එකකට යන්න පුළුවන්කම තියෙන අනිවාර්යෙන් අපි ගොඩක් දුරට කතා කරලා තියෙනවා කියන තැන මං ඉන්නේ. සභාපතිතුමා මේ මං කලින් කිව්වා වගේ පිට රටවල දේවල් බොහෝ වෙලාවට යුරෝපෙන් අරගෙන එන දේවල් අපි අපේ විලාසිතා බවට පත් කර ගන්නවා. ඒවා ට්‍රෙන්ඩ් වෙලා විලාසිතා මේනියා බවට පත් වුණා කියලා සමහර වෙලාවට හඳුන්වලා දීලා තියෙනවා. අපේ විලාසිතාව එහෙම ලෝකෙට අරන් යන්න බැරිද? අරන් යන්න බැරි නෙවෙයි. අරන් යන්න පුළුවන්. ඒ වචනේ හරි ප්‍රබලව කියන්නම ඕනේ. හේතුව අපිට මේ කතා බහයිදි මට තේරෙන කාරණය තමයි ඇත්ත. යුරෝපයේ අපි දිහා හොඳට හැරගෙන බලාගෙන ඉන්නවා. පුංචි රටක් තමයි. හැබැයි යුරෝපයේ ඉතිහාසය ඉඳලා ගත්තාම හැම ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි මේ වගේ ඇවිල්ලා නිකන් අපේ රටට ආවේ නෑනේ. නිකන් මුකුත් නැති රටකට එහෙම කවුරුත් එන්නේ නෑනේ. කවුවත් තියෙන තැනකට සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් ඇයි අපේ රටට මෙහෙම ආක්‍රමණ හෝ විවිධාකාරයෙන් අපේ රටට ආවේ?
මෙන්න මේක තොරතුරු හොයනකොට අපිට අහුවෙන දේ තමයි මේ අපේ පොත්පත්වල තියවිච්ච දේ අපි දන්නවා මේ අපේ පුස්තකවල පොත් විශාල ප්‍රමාණයක එංගලන්තයේ කෞතුකාගාරවල තියෙනවා කියලා සඳහන් වෙනවා සහ නැව් ගණන් අරන් ගියා කියලා දන්නවා. මං කියන්නේ මෙන්න මේකයි. ඒ කියන්නේ අපි ආසියාතික රටක් එක්තරා විදිහට ගත්තොත් බෞද්ධ පසුබිමක් තියෙන රටක්. අපි ඕන දෙයක් දානමය වශයෙන් දෙන්න කැමතියි. අපි අපිව අගය කරන්න කැමති තැනකට නෙමෙයි අපේ ආගම හරහා අපිට පුහුණු කරලා තියෙන්නේ. අපි අනිකාට රෙස්පෙක්ට් කරනවා, ගොඩක් අගය කරනවා, ඔළුව නමනවා, පහත් කරනවා, කතා කරනවා, අගය කරනවා, මේ සියලු කාරණා අපිලා තියෙනවා. හැබැයි අපි එක වෙන්න උත්සාහ කළා නෑ අපි කවදාවත්. අපේ රටක් හැටියටව. අපි කරලා තියෙන හැමෝටම බෙදා හදාගෙන සතුටින් ජීවත් වෙන ක්‍රමයක් තමයි අපිට කියලා දීලා තියෙන්නේ. මෙන්න මේකම වෙන්න පුළුවන් අපිට ඔය කියන ගමන වේගවත් වෙලා අපි වෙන රටවල් වලට මේ අභිබවා යන්න උත්සාහ නොකරපු එක. හැබැයි අපේ රටේ සම්පත් ප්‍රමාණය ඉතා විශාල ප්‍රමාණයකින් තියෙනවා. කියන්නේ අපිට ඇත්තටම වැඩි දැනුම. මම උදාහරණයක් කියන්නම් මේ මම එක්තරා ලංකාවේ තිබිච්ච මේ ඉන්ටර්නැෂනල් ආර්ට් කැම්ප් එකක් කියන පිට රටවල් වල ඉන්න ආටිස්ලා ලංකාවට ආවිල්ලා ලංකාවේ මේ ගත කරනකොට මේ ප්‍රදර්ශනයක් කිරීම සඳහා අපි කැම්ප් එකක් තිබුණා. මේ විශාල හොටෙල් එකක් වටේ තමයි තිබුණේ මේක මේ හබරන. ඉතින් ඒ අය ලංකාවට ඇවිල්ලා මේ අපි එතකොට චිත්‍රාන්දින විශ්වවිද්‍යාල කාලේ පකවණු තමයි මේක සිද්ධ වුණේ. මට ඒක හරියට වැදුණු කාරණයක් නිසා මම මේක මතක් කරන්නේ. මේ අඳීමේදී මේ අපි දැන් අඳින්නේ මොනවද? ඉතින් අපි අඳින්නේ මොනවද කියලා හොයන්න ඉතින් ඔය අපේ රටේ තිබිච්ච ප්‍රශ්න 88 89 භීෂණය යුද්ධය දැන් මේවා තමයි මේ අපේ තීම් හැටියට අපි හොයන්නේ. මේ තාම මේ රටේ පේන්නේ නැති අපිට අහුවෙන්නේ නැති දේවල් ගැන අපි හොයමින් පවතිනවා. ඒ රටකින් ආපු එක්තරා කීප දෙනෙක්ම කාන්තාවක් ආටිස් කෙනෙක්. ඔහු අතර අරගෙන තිබුණේ එතන ගහකින් වැටිච්ච අරලිය මලක්. මේ අරලිය මලේ පෙති පහක් තියවීම සහ ඒ අරලිය මල තියෙන සුන්දරත්වය සහ ඒ අරලිය මලේ තියෙන හැඩතල ඔහු විසින් නිර්මාණය කරා. ඔහුගේ චිත්‍රයට නැගුවා. ඒ චිත්‍රය. හැබැයි අපිට මේ අපි හොයනවා අපේ භීෂණ සහ අපේ යුද්ධය. හැබැයි ඔහුට පේන්නේ මෙන්න මේ තරම් සරල හැඩතල සහ සරල ලස්සන සුන්දරත්වය. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේක අඳුනාගෙන ඉඳි අපි පහු කරලා ගින්නේ. අපි මේ සියලු දේවල් අතහැරලා දාලා වෙනම දේවල් හොයමින් පවතිනවා අපේ රටක් හැටියට. ඉතින් මම විශ්වාස කරනවා මේ අපි සරල දේවල් අපි පහු කරලා තියෙනවා. බොහොම සැහැල්ලු දේවල් පහු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අපිට මෙන්න මේ සැහැල්ලු නිර්මාණශීලී කියලා කියන්නේම නිර්මාණකරුවෙක් කියලා කියන්නේ මෙන්න මේ සැහැල්ලුව සහ වෙනස් විදිහට සිටීම කියන එක අප තුල තියෙනවා. අපි කවුරු හරි වෙන රටක කරපු දෙයක් කරනවට වඩා අපි අලුතෙන් හිතන්න උත්සාහ කරනවද? එහෙම නැත්නම් අලුතෙන් පුංචි දෙයක් දිහා බලලා රස විඳින්න බලනවද කියන කාරණේ එනවා. ඒ කියන්නේ අපි පහු කරන් ගිහිලා තියෙන අපිට ඕන තරම් අපේ කල්චර් එක ඇතුලේ අපේ දේශීයත්වයේ ඇතුලේ අපේ රට ඇතුලේ මේවා තියෙනවා. හැබැයි මේවා අගය කරන පුද්ගලයන් අපිට නැහැ. උදාහරණයක් කිව්වොත් මුලින් සඳහන් කරා වගේ සම්මානයක් ලැබුණා ස්තුති කිව්වහම සම්මානයක් ලැබුණා. හැබැයි මේ සම්මානය ලැබිච්ච එක මොකටද? කොහාටද මේක ආපහු අරගෙන යන්නේ? ඉතින් මම කියන්නේ ඒ අගය කිරීම කියන එක එකිනෙකා අතර මේකේ වටිනාකම් මේ කතා බහ කිරීම හරි අඩු නිසා මම හිතුණා අපි ගොඩක් දේවල් පහු කරන් යනවා. අපේ වටිනවා කියලා කියන්නේ අපේව නෙමෙයි. වෙන රටවල් වලින් එන දේවල් තමයි වටින විදිහට අඳුනාගන්නේ. ඒව තමයි අර කිව්වාගේ පැෂන් එකක් වෙන රටක දැක ගමන් චිත්‍රපටයක දැකපු ගමන් මොකද මේ 77 විවෘතාර්ථකයත් එක්ක ඉතා බරපතල විදිහට මේවා බලපෑවා. මේක අපි දේශපාලන වශයෙන් කතා කිරීමක් නෙමෙයි. නමුත් අපි ඉතිහාසයත් එක්ක මේ දෝලනය වීම අඳුනාගත්තට පස්සේ මේ විවෘත ආර්ථිකය හොඳයි තමයි. දේවල් අපි අලුතින් ඉගෙන ගන්න ඕන. අපිට ලෝකේ විවෘත වෙන්න ඕනේ. හැබැයි මේ විවෘත වීම අපි ගත්තේ කොහොමද කියන ප්‍රශ්නේ එන්නේ. විවෘත වීම අපි අරගෙන තියෙන්නේ අපේ දේවල් රැකගෙන මේක අරගත්තාද නැත්නම් ඒ එන දේවල් ඕන එකක් අපි ග්‍රහණය කරාද. මම පොඩි තැනකින් මේක පොඩි වෙන විදිහකට කතා කරන්නම්. අපි හැම කෙනෙකුටම මේ කලාව කියන එක අපේ ඇඟේ තියෙනවා කියලා මම ඔප්පු කරන්නම්. ඒ ඔප්පු කිරීම ඔබ ඕනම කෙනෙක් ඇඳුමක් විලාසිතාවක් මිලදී ගන්න ගියාට පස්සේ තමන්ට සරිලන ඇඳුම තමන් තෝරා ගන්නවාමයි. තමන් මෙහෙම අල්ලලා බැලුවාම මගේ මෙෂර්මන්ට් එක දැන් අඳින්න කලින් ෆිට ඔන් කරන්න කලින් මෙහෙම අල්ලලා මේක මට හොඳයි කියලා තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුව තමයි දැන් ඔබ දකින්න තියෙන විලාසිතා බලන්නේ නැද්දී මේ ෂෝරූම් එකට ගියාම කාන්තාවෝ මේ ඔක්කොම එක එක අල්ලනවා ආයි තියනවා ආයි අල්ලනවා. ඉතින් කාරියටර මේ මොකද්ද තමන්ට නැති වෙච්ච එකක් හොයා බලනවා වගේ. ඒ කියන්නේ කොහේවත් තමන්ට මේක අහිමි වෙලා මගේ දෙයක් නැති වෙලා මම ඒක හොයනවා කියලා වගේ මේ මුළු මේ ෂොප්ස් පුරා ඇවිදිනවා. ඒ කඩේ නැතුව ඊළඟ කඩේට. ඒතර එයාට තියෙනවා අදහසක් මගේ ඇඳුම මොන වගේ විය යුතුද කියලා. ඒ කියන්නේ අපේ හිත තුළ අපි හැමෝම කලාකරුවන් හෝ එහෙම නැත්නම් නිර්මාණකරුවන් වශයෙන් අපිට තියෙනවා හැඩයක් අපිට ගැළපෙන දේ මොකක්ද කියලා. මේක තව තැනකට සාපේක්ෂ එකක් නෙමෙයි.
ඉතින් මෙන්න මේ නිසා අපි ඒක අවශ්‍යගෙන නැති එකක් තියෙනවා. ඊළඟට වර්ණ තෝරා ගැනීමේදී අපි දන්නවා අපි අපේ වර්ණ කියන එක ඉතා ප්‍රබල එකක්. මම ආටිස්ට් කෙනෙක් හැටියට මම මේක කියන්නේ වර්ණ පිළිබඳ අපිට හොඳ අධ්‍යයනයක් තියෙනවා. වර්ණ තෝරා ගන්න. අපි දන්නවා සමහරලාට මේ වෙනකොට මේ කළු සුදු වර්ණ කියන එකට අපිට අර්ථයක් තිබුණේ නැහැ. කළු සුදු කියන්නේ වර්ණ දෙකක් නෙමෙයි අත්තම කියනවා නම් ඕනම වර්ණයක අන්ත දෙකක්. සභාපතිතුමා අපි මේ කළු සුදු අන්තරය ගැන කතා කරන්න ඕනේ. හැබැයි ඊට කලින් සෝදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පසුව අපි සෝදානම් වෙනවා විලාසිතාවල ඒ කළු සුදු අන්තරය ගැන කතා කරන්න. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව ලංකාවේ විලාසිතා කර්මාන්තය. හිතවතුනි 2019 අවුරුද්දේ නිමියඳුම් සඳහා ලංකාව වැය කරලා තියෙන මුදල රුපියල් බිලියන 7.9ක්. එතකොට 2020 අවුරුද්දේ මේ අද ගෙවෙන දවස වෙනකොට අපි රුපියල් බිලියන 6.3ක මුදලක් වැය කරලා තියෙනවා නිමියඳුම් සඳහා. ඔබට තේරෙනවා ඇති රටක් විදිහට අපි හැමෝම නිමියඳුම් සඳහා වැය කරන මුදලේ වටිනාකම. රැෆලා විලාසිතාව හැම වෙලාවෙම මිලක් එක්ක තමයි තීරණය වෙන්නේ වටිනාකම. විලාසිතා කරන්න නැත්නම් විලාසිතාවට ලොකු වියදමක් දරන්න ඕනේද? ඔව් මෙහෙමයි දලාශි. ආයිත්ම අර මේ ඉස්සලා කියපු අන්තරය ගැන කියන්න විලාසිතාවලට අපිට ගෙදර තියෙන දෙයකින් කිසිම මිලක් නැතුව දෙයක් අපිට කරගන්න පුළුවන්. මොකද ඒක අපිට ආවේනික වෙච්ච ස්ටයිල් එකක් හින්දා. අපිට ගෙදර තියෙන ඩෙනිම් කලිසමක් වෙන්න පුළුවන්, ටී-ෂර්ට් එකක් වෙන්න පුළුවන්. දැන් අපි ගොඩක් දකිනවා DIY වීඩියෝස්. තමන්ම එක එක විදිහේ දේවල් හදාගෙන කරනවානේ. ඉතින් එතනදී තමන්ට ආවේනික විලාසිතාවක් නිර්මාණය කරගන්න පුළුවන් කිසිම වියදමක් නැතුව. හැබැයි මෝස්තර නිර්මාණයේදී අනිවාර්යෙන් මිලක් තියෙනවා. මොකද කොට්ටාශ ගොඩකට කැඩෙනවා. කැෂුවල් වෙනවා, ෆාස්ට් ෆැෂන් තියෙනවා, රෙඩි ටු වෙයා තියෙනවා, එතකොට ඊවනිං වෙයා තියෙනවා, ස්මාර්ට් කැෂුවල් තියෙනවා, ඔය වගේ ස්පෝර්ට්ස් වෙයා, ඔය වගේ ගොඩක් දේවල් වලට කැඩෙනවා. ඒකට අනිවාර්යයෙන්ම ඒ දේට ගැළපෙන ඇඳුමක් අඳින්න එපා. මොකද අපිට ස්පෝර්ට්ස් වෙයා එකක් අඳන් වෙඩින් එකට යන්න බෑ. වෙඩින් එකේ ඇඳුමක් අඳගෙන ස්විම් වෙයා එකක් ස්විම් කරන්න යන්න බෑනේ. ඉතින් ඒ අවශ්‍ය තැනට අවශ්‍ය දේ අඳින හින්දා අනිවාර්යෙන් එතනදී අපි මෝස්තරයක් කරනකොට එතනදී අනිවාර්යෙන් මිලක් නියම වෙනවා. හොඳයි. ඔබේ මතය කියන්න විලාසිතා සහ මිල. විලාසිතා කියන්නේ මිල අධික දෙයක්ද ලොකු මිලක් වියදම් නොකර විලාසිතා කරන්න බැරිද? රැෆෙල්ලා කියපු එකට එකඟ වෙනවා. මොකද ඇත්තටම අපි අර ඉම්ලින් කතා කරා වගේම තමන්ට දේවල් විලාසිතාස්සේ කරගන්න පුළුවන් දේවල් අනන්තවත් තියෙනවා. අපි ගෙදරට අඳින දේවල් සහ ඒවා අපිට ආය නැවත විනාශ කරලා ඩීකන්ස්ට්‍රක්ෂන් වගේ දේවල් කරලා අපිට නැවත පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අර මෝස්තර නිර්මාණ ශිල්පය වගේ දේවල් ආය නැවත ඇතුළත් දී කියන ඇත්තටම අපි ඒක වෙන්නේ ඒකට ඇතුළත ඔය බ්‍රෑන්ඩ් කියන කතන්දරේ. ඇත්තටම ඒ කියන්නේ ශිල්පියාගේ දක්ෂතාවය වැදගත් වෙනවා. අපි සමහර වෙලාවට අපි කරන සමා නිර්මාණ ඊට ගණන් වැඩි. මොකද අපි දෙන එක්ස්පීරියන්ස් එක අපි එකට දෙන දාගත්තය සහ කාලය සහ අපි එකට ගන්න සෝසස් අපි හොයාගන්නේ කොහෙන්ද? ඔය හැම දෙයක්ම එක එකතු වෙලා නිර්මාණයකදී ඒකට අනන්‍යතාවයක් ඇති වෙනවා. එතකොට ඒකට තමයි මිලක් ඇති වෙන්නේ. එතකොට තමයි මිල වෙනස් වෙන්නේ. මොකද ඩිසයින් එකෙන් ඩිසයින් මිල වෙනස් වෙනවා. අපි කියනවා මාට අර සමත කෙනෙක් ඩිසයින් එකේ මාර ගණන් වැඩි. අර බ්‍රෑන්ඩ් එක මාර ගණන් වැඩි. එකක් තමයි ඔය ඒ දේවල් ඇති වෙන්නේ ඕකත් එක්ක තමයි. ඒ බ්‍රෑන්ඩ් කියන දේවල්. ඒ කියන්නේ හැම වෙලෙම බ්‍රෑන්ඩ් කියන්නේ හැම වෙලෙම ක්වොලිටි එක මේන්ටේන් කරන. එතකොට මේක හැම වෙලෙම කොච්චර අඳින්න පුළුවන්ද? ඒකට අවශ්‍ය රෙගුලාසිටියක් තියෙනවා හැම ඇඳුමකටම අවශ්‍ය වෙන දේවල්. එතකොට තමයි බ්‍රෑන්ඩින් නේම් එකක්. එතකොට තමයි මාකටිං කියන කතන්දරේ එන්නේ. ඕක වෙන මාතෘකාවක්. නමුත් අර මිල කියන ඇත්තටම ඇඩ් වෙන්නේ අර දේවල් එක තමයි. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් සම්බන්ධ වෙච්ච ගම. නැත්නම් අපිට සාමාන්‍යයෙන් අපි දෙයක් තමන් ගෙදරදී කරගන්නවා නම් අපිට ඒකට විලාසිතා කරන්න කාටවත් මුදලක් යන්නේ නැහැ. ඒකට මුදලක් යන දෙයක් නෙවෙයි. සභාපතිතුමා අපි යන් අර මේ නවත්තපු තැනට විලාසිතාවල සහ කලාවේ කළු සුදු අන්තරය. ඔව් ඒක මේ මිල කතාවටත් ඒක එකඟ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මිලක් තියෙන්නම ඕනේ. ඒ කියන්නේ ඕනම නිර්මාණයකට සෝ අලුත් දෙයකට මිලක් තියෙනවා. නිෂ්පාදනයක්. මේ මොහොතේ මාකටිං අපි අඳුනාගත්තට පස්සේ මේ ඕනම නිර්මාණශීලී දෙයකට මිලක් තියෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් තියෙනවා. මොකද අපි අඳුනාගත්ත එකම තමයි මේ දැන් මූලික අවශ්‍යතාවය ඉෂ්ට කරන එකක් නෙවෙයිනේ මොස්තර කියන්නේ. මූලික අවශ්‍යතාවය අපිට ශරීරය වහගන්න අවශ්‍ය වෙන දෙයට ඕන දෙකක් යොදා ගන්න පුළුවන්. හැබැයි එතනින් එහාට කියන නිර්මාණ කටයුත්තකට මේක යොදා ගන්නවා නම් ඒක ලොකු මිලක් සහ දෙයක් ලබා ගන්න පුළුවන්. අර මේ මගේ වර්ණ පිළිබඳ කතාව මේ එතෙන්දී ගත්තොතින් අර සුදු සහ වර්ණ කළු කියන දෙකම මේ ඕනම වර්ණයක අන්ත දෙකක් විදිහට තමයි හඳුනන්නේ. හැබැයි මේ සුදු වර්ණ අඳින්න යම් කිසි කෙනෙකුගේ මේ මුලින් තිබුණේ ඒක අපි කොහොම මලගයක් එහෙම නැත්නම් ෂෝක්
ආලෝක ජනක දෙයක්. මොකද මේ වර්ණ වලට තියෙන ෆීලිං තියෙනවා. හැම වර්ණයකටම. අපි දැන් අපි හිතමු කවුරු රෝස පාට ඇඳුමක් ඇඳගෙන ඉන්න ඕනේ නම් මේ ඉස්සරහා ඉන්නවා වගේ ඒ රෝස පාට ඇඳුම අඳින්නේ ඇයි කියලා හොයාගත්තොත් ඔහුගේ පෙනුම තවදුරටත් මොකද ආලෝකයේ වැටිලා ඒ ආලෝකයේ මුහුණට වැටුනහම ඒ මුහුණ මේ තව එළිය වෙනවා. ඉතින් අපි හිතමු රෝස පාටක් ඇඳුමක් ඇඳගෙන කවුරු හරි ගමනක් යනවා නම් ඔහු හරි ඇක්ටිව්. ඒ කියන්නේ ඔහුට හරි ප්‍රියජනක ඔහුගේ සිතුවිලි හරි මේ ප්‍රියජනක සිතුවිලි පහළ වෙනවා. හේතුව ඔහු නිතරම ඉන්නේ සන්තෝෂයෙන්. මොකද හේතුව අර ආලෝකයේ වැටිලා මුණ ප්‍රියජනක නිසා. වර්ණවල ප්‍රබෝධමත් වර්ණ උදාහරණයකට ගත්තොත් කළු වර්ණයක් ඇඳගෙන ඔබ යනවා නම් මේක ඔබ නම් කරලා බලන්නත් ඕන නම් පුළුවන්. මේ තමන්ගේ ශරීරය හරි හීනි හැඩ තමයි පේන්නේ, කෙට්ටු වෙනවා. ඒකම මේ නිතරම තමන්ට ඇති වෙන සිතුවිලි ටිකක් ඍණාරෝපණ සිතුවිලි බවට පරිවර්තනය වෙනවා. මේක ඕන විදිහට තේරුම් ගන්න පුළුවන් සහ ඔප්පු කරගන්න පුළුවන් කාරණාවක්. එතකොට දැන් අර වර්ණවල තියෙන ස්වභාවය තමයි අපේ හිතට දැනෙන දේ. අපි හොඳම කතන්දරය ගත්තොත් අලුතෙන් ඇඳුමක් අඳගෙන වෙඩින් එකකට යනකොටයි අලුතෙන් සාරියක් අඳගෙන අලුතෙන් යනකොට තියෙන අපේ ඇක්ටිව් අපි කොච්චර පර්සනැලිටි එකෙන් අපි ඒකට මැදිහත් වෙනවද කියන එකයි පරණ සාරියක් වගේ ඇඳගෙන යනකොට තියෙන දෙකේ මානසිකත්ව දෙකක්. මෙන්න මේ තමයි අපි අපේ ඇඳුම් පිළිබඳව අපිට ඇඳගත්තට පස්සේ සිද්ධ වෙන කාරණාව. ඉතින් සීත වර්ණ උෂ්ණ වර්ණ කියන වර්ණාවලිය හරහා අපිට මේ ඇඳුම් වල තෝරා ගැනීම සිද්ධ වෙනවා. ඔබ හොඳටම දන්නවා මේක හරීම ප්‍රාථමික වශයෙන් හැමෝම දන්නවා. මම කියලා දන්නේ නැහැ කියලා මම ඒක ඔප්පු කරන්න හදන්නේ ඒක. ඔබ දන්නවා පොලකට ගියාට පස්සේ ඔබ දකින්න ඇති මේ පොළවල් වල මේ රතු මිරිස් විකුණන පොළවල් ලුණු වගේ විකුණන ඒ ඉටි කොලයක් දාන රතු පාට ඉටි කොලයක් උඩට දාන්නේ. එතකොට සිද්ධ වෙන ඔහුගේ ඉටි කොලේ තුලින් අර මිරිස් වලට වර්ණ වැටෙන රතු පාට පේන්න පටන් ගන්නවා. ඒකම අපි දන්නවා කොළ පාට ග්‍රීන්ස් ඒ කියන්නේ මේ අයිලෝල් වගේ තියෙන තැන්වල කොළ පාට ඉටි කොලයක් තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ ආලෝකය සහ වර්ණ අතර මේ සම්බන්ධතාවය හදලා ඒ අය දන්නවා මම කියන්නේ. ඒ නිසා සාමාන්‍ය සියලු ජනතාව මේක දන්නවා. ඒක දන්න උනාට තව ශාස්ත්‍රයේ මේක ස්ටඩි කරලා කරන ෆැෂන් ඩිසයින් කරන අය මේක හරියම ඇනලයිස් කරලා මේක දෙනවා අපිට මෙන්න මේ හැඩතල සහ මේව තමයි. ඒක තමයි අපි ප්‍රොෆෙෂනල් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේක අවශ්‍යයි. මේ ප්‍රොෆෙෂනල් කම එහෙම නැත්නම් මේක මේ මොස්තරේ කොහොමද Tamanට ගැලපෙන්නේ කියන එක අවශ්‍යයි. මට ගැටලුව තියෙන්නේ මේක එක්තරා කලාත්මක හැඩතලත් එක්ක යන උදාහරණයකට කිව්වොත් අපි හොඳටම දන්නවද දන්නේ නැහැ මේ දැන් කෙනෙක් උස කෙනෙක් කුට මේ උස අතට ඉරි තියෙන ඇඳුමක් ගැලපෙන ප්‍රමාණය අඩියට උස පෙන්වන්න තව ඕනේ නම් අඳින්න පුළුවන්. එතකොට මහත කෙනෙකුට පුළුවන් තමන්ගේ ශරීරය අඩු කරගන්න. මෙතන බලන්නකෝ. දොර වර්ණ රේඛා හැඩතල වලින් තමයි මේ සම්පූර්ණ ස්වභාවය වෙනස් කරන්නේ. මම ආයෙ නැවත එළියට ගන්න මේ කලාව ඇතුලේ තමයි මේ කාරණා ඔක්කොම තියෙන්නේ. කලාව අධ්‍යයනය නොකර ඔය කියන මොස්තර සහ සියලු දේවල් කරනකොට සිද්ධ වෙන්නේ තව කොහේ හරි කරපු දෙයක් බවට පරිවර්තන වෙනව මිසක් අර අධ්‍යයනයේ මූලික හරය පිළිබඳ දැනුවත් ඇතුව නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතන මොස්තර කරනවා නම් ඒ මොස්තර අධ්‍යයනය කරනවා සහ ඒව පිළිබඳ යම් නිරූපණය සඳහා යොමු වෙනවා නම් ඒ කලාවේ කොටසක් අධ්‍යයනය කරලා කරොත් මම හිතනවා හොඳ ගමනකට මුලාම්බය කරන්න පුළුවන් කියලා. රැෆ්ලා මේ ලංකාවේ විලාසිතා නැත්තම් මෝස්තර නිර්මාණ ශිල්පීන්ට ලෝකයේ ඇතුළේ තියෙන මොන වගේ තැනක්ද නැත්තම් තැනක් තියෙනවද අපේ අයට? මෙහෙමයි. අනිවාර්යෙන්ම ලොකු තැනක් නැහැ. තාම නැහැ. අනිවාර්යෙන් ගොඩක් අපේ ආටිස්ලා අපේ මං දැන් අපේ සභාපතිතුමා කිව්ව දේ ඔළුවට ගත්ත හින්දා මම ආටිස්ලා කියලා අපි හැමෝටම රිෆර් කරන්න. මොකද අපි හැමෝම at the end of the day ආටිස්ට් කැටගරි එකට වැටෙන හින්දා. ආටිස්ලාට අනිවාර්යෙන්ම තැනක් තියෙනවා. මම නෑ කියන්නේ. මොකද මම පොඩි එක්සැම්පල්ස් කීපයක් කියන්නම්. මට පර්සනලි තිබ්බ එක්ස්පීරියන්ස් එක. මම දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා ඉන්දියාවේ මාසයක් වැඩ කරා. ෂූට් 18ක් කරා අපි එතනදී. මම ලංකාවේ කෙනෙක් විදිහට එතනට ගියාම අනිවාර්යෙන් ඒගොල්ලන්ට ෆොටෝග්‍රැෆර්ස්ලා නැතුව නෙමෙයි මාව හයර් කරේ. අනිවාර්යෙන් මාව හයර් කරේ වෙනස් දෙයක් අරන් එන නිසා. ඒක ඇතුලේ මට මාවේනික වෙච්ච ඉන්ටර්නැෂනල් සහ ලෝකල් අපේ රටටත් ගැලපෙන විදිහේ ස්ටයිල් එකක් මම ඩෙවලොප් කරලා තියෙනවා. ඒක යාලට අලුත් දෙයක්. ඒක නිසා මම ඒ කාලේ තුරදී ඒගොල්ලොත් එක්ක වැඩ කරා. ඊට පස්සේ ඇගීමකට ලක් වුණා. මට ඉන්ටර්නැෂනල් අවෝඩ්ස් දෙකක් හම්බුණා ලන්ඩන් වලින්. ඉතින් ඒක
ඒකයි මං කිව්වේ අනිවාර්යෙන් අපිට තැනක් තියෙනවා. හැබැයි ලොකෝ තැනක් නෙමෙයි. අපි හදා ගන්න ඕනේ. මොකද අපි තාම පොඩි රටක් විදිහට ඉස්සරහට යන හින්දා රට පොඩි වුණාට අපි කලාව පැත්තෙන් ගොඩක් ඉහළයි. හැබැයි අපිට තියෙන සම්පත් අපි පාවිච්චි කරගන්න අපි දන්නේ නැහැ. ටැලන්ට් එක තියෙන ඉස්සර ජනක කිව්වා වගේ ටැලන්ට් එක තියෙන අයට එක්ක සල්ලි නැහැ, සල්ලි තියෙන අයට ටැලන්ට් එක නැහැ. උතන ලොකු පරස්පර විරෝධී ගැටුමක් වෙනවා. අපිට හැන්ඩල් කරගන්න බෑ කවුරු කොතනටද යන්න ඕනේ කියලා. ඉතින් මෙතනට හරි ගයිඩ්ලයින් එකක් එනකන් අපි හැමෝම හැමතැනම. ඉතින් ඒ හැමතැනම ඉන්න අතරේ කොට්ටාශයක් ඉන්නවා තමන්ට කරන්න ඕන දේ දැනගෙන හුඟක් මහන්සි වෙලා ඉස්සරහට යන. මොකද අනික මම දකින්නේ ජාත්‍යන්තරයට යන එක ලොකු වීරකමක් විදියට. ලංකාව ඇතුලේ අපි දෙයක් කොච්චර දුරට කරනවද? ඒක ඇතුළේදී අපි ඇගීමට ලක් වෙනවා නම් අන්න එතන තියෙනවා අපිට සැලකිය හැකි සහ සැලකිය යුතු කරුණක්. අපි කෙලින්ම මෙහෙදී ඉගෙනගෙන ඒ ඉගෙනීම් කටයුතු ඔක්කොම කරලා අපේ දේ අරගෙන එහෙට ගිහිල්ලා අපි කළු සුද්දෙක් වෙනවා නම් එතනදී මම දකින්නේ නැහැ ජයග්‍රහණයක් ලාංකිකයෙක් විදියට අපි කාගේවත්. ඒක හින්දා අනිවාර්යෙන් අපිට තැනක් තියෙනවා. තැන හදාගන්න සෑහෙන මහන්සි වෙන්න ඕනේ. සෑහෙන මහන්සියක් දරන්න ඕනේ. ගයිඩ්ලයින් එකක් ඕනේ අපි හැමෝටම මට හිතෙන දෙයක් සැලකිය යුතු තැන් වලින් අපිට ඉස්සරහට ගමන අරගෙන යන්න. ඉතින් එතන තමයි මම දකින ලොකුම අඩුපාඩුව. ඒ ගයිඩ්ලයින් එක නැති ගොඩාක් දක්ෂ කට්ටිය තැන් වල හිර වෙලා ඉන්නවා කරන්න දෙයක් නැතුව. ඒ කට්ටිය එතනදී ඇත්තටම අපි මානසික මට්ටමින් කතා කරනවා නම් එක පොයින්ට් එකේදී ડિප්‍රෙෂන් ස්ටේජ් එකට යන්න පුළුවන්, සුයිසයිඩල් වෙන්න පුළුවන්, දිවිනසා ගන්න එක විදිහේ දේවල් හිතෙන්න පුළුවන්. මොකද දක්ෂකම තිබිලා මං ඉස්සරහට යන්නේ නැත්තේ. ඇයි මං අදටත් මෙතනම ඉන්නේ? මං මෙච්චර දක්ෂයි. මං මෙච්චර දේවල් කරලා තියෙනවා. මං මෙච්චර දේවල් ඉගෙනගෙන තියෙනවා. මෙතනින් එහාට මට යන්න තැනක් නැහැ කියලා හිතන තැනක්නේ ගොඩක් වෙලාවට හිතෙන්නේ. ඉතින් මං හිතන්නේ මෙතන හැදෙනකන් අපිට ජාත්‍යන්තරේ ලොකු තැනක් හම්බෙන්නේ නැහැ දුලාශි. මොකද මේක හැදෙන දවසට අපේ කට්ටියත් ඉස්සරහට ගිහිලා ඒ රටවල් වල ශ්‍රී ලංකන් කියන ටයිටල් එකත් එක්ක අපිට රිෆර් කරයි. දැනට හරි සුළු ප්‍රමාණයකින් ඒ දේ කරලා තියෙනවා. එක ෆීල්ඩ්ස් වල කලාව ඇතුලේ ගත්තම ඩිසයිනින්, සිංගින්, ඩාන්සින්, ආර්ට්, ස්කල්ප්චර්ස් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා පිටරටවල් වලට ගිහිලා කට්ටිය කරන. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. මේ ජනක විලාසිතා එක්ක මුදලේ නැත්තම් මිලේ තියෙන වටිනාකම ගැන අපි කතා කරානේ. හරි අමාරු ප්‍රශ්නයක් තියෙන හැමෝටම තමන්ට කැමති විලාසිතාවක් කරන්න හැම වෙලාවෙම ආර්ථිකය බාධාවක් ඇති කරනවා. අපිට අතේ තියෙන මුදලත් එක්ක විලාසිතා කරන්න බෑ. තමන්ගේ ආර්ථිකයට තමන් උපයන ප්‍රමාණයට සාපේක්ෂව විලාසිතා කරන්න බැරිද කෙනෙකුට? මොක ඇත්තටම අර කතාවේ මුලටත් අපි යන්න වෙන සමහර තැන්වලදී ඒ කියන්නේ අපි අර පිටරටේ ඔය ඇත්තටම සමහරට ටිකක් ගණන් වැඩි අඳුම් පිටරටින් එන බ්‍රෑන්ඩින් කියන දේවල් එක්ක එන අඳුම් ටිකක් ගණන් වැඩි. ඒක අපිට සාමාන්‍ය විදිහ තියෙනවා. සහ ඒ තියෙන ස්ටෝර්ස්, ඒ කියන්නේ ලංකාවේ තියෙන ගොඩාක් ඉහළ පෙළේ ආයතන වල තමයි ඒවා තියවන්නේ විකිරන්න තියෙන්නේ. එතකොට ඒ වගේ තැන්වල අනිවාර්යෙන් වීදමක් තියෙනවා. හැබැයි ඒක ගන්න ති කට්ටියක් නැහැ. ගන්න කට්ටියක් තියෙනවා. මොකද සමන්ගේ පඩියත් එක්ක ඒ දේවල් හදාගන්න හින්දනේ වගේ බඩු ලංකාවේ තියෙන්නේ. ඒක සාමාන්‍ය දෙයකට ගන්න එපා කියන්නත් බෑ. කිසි දෙයක් කියන්නේ ඒක තමන්ගේ අවශ්‍යතාවය පරිදි තමන්ගේ සමහර කට්ටිය ඉන්නවා. මං අදින බ්‍රෑන්ඩඩ් ඇඳුම් විතරයි. ෂූ එක ඉන්න ඔල්ලෝසෝ දාන්න හැමදේම ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමන්ගේ අවශ්‍යතාවය තමන්ට මුදල් දෙන තමන් සතුටෙන් කරන දෙයක්. ඉතින් ඒක කියලා ඒ කට්ටිය විතරයි ඒක අඳින්නේ මේක අනිත් කට්ටිය සාමාන්‍ය ජනතාවෙන් අඳින්න ඕනේ නෑ කියන එකක් නෙවෙයි. තමන් කැමති නම් අඳින්න පුළුවන්. මොකද මේ හැමදේම තමන්ගේ කැමැත්ත මත වෙන දේවල්. එතකොට සමහර කට්ටිය ඉන්නවා මෙයා අඳින්නේ හෑන්ඩ්ලූම් විතරයි. අපිට කියන්න බෑ අප්පෝ මෙයා අඳින්නේ හෑන්ඩ්ලූම් විතරයි කියලා කියන්න බෑ. ඒක කිසිම ඒ කියන්නේ මේ සම්බන්ධ විලාසිතා ගත්තාම මගේ නම් මගේ මතය තමයි කිසිම ලිමිට් එකක් නැති දෙයක්. මේක කාටවත් කියන්න බෑ මේක කරන්න එපා මේක කරන්න කියන දේවල්. තමන් හරහා තමයි හැමදේම නිර්ණායකයන් ඇති වෙන්නේ. එතකොට විශේෂයෙන් අර ඔය ඇත්තටම අපිට පුළුවන් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ලංකාවේ අස්සෙම කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. විශේෂයෙන් අපේ තියෙන කලාවල් අපි හැම වෙලෙම කතා කරන මේ කලාව දැනට ප්‍රායෝගිකව වෙනවනේ. දැන් අපි ගත්තම හෑන්ඩ්ලූම් ගත්තා, බතික් ගත්තාම. එතකොට ඔය දේවල් විශේෂයෙන් තව තියෙනවා ගොඩාක් කාරණා මොස්තර නිර්මාණ ශිල්පයේ අපේ තියෙන සංස්කෘතික දේවල් ගත්තාම මේ අපි දැනට ඒක භාවිතා කරනවා. එකම දේ වෙලා තියෙන්නේ භාවිතා කරන දේවල් වල මුදල ස්ථිරත් නැහැ. මොකද ඒ විශේෂයෙන් මම කතා කරපු අර නිර්මාණය හරහා දැන් බතික් කියන කතාව පොඩ්ඩක් ගත්තාම ලංකාවේ ඉතා ඉහළ මට්ටමේ සහ විදේශ කට්ටිය අඳින පවා ඇඳුම් ලංකාවේ නිර්මාණය කරනවා. ඒක හදරම ඒක අපි දැකලා තියෙනවා. සතුටුදායකයි. හෑන්ඩ්ලූම් ඒ වගේ ලංකාවේ දේශීය දේවල් එහෙම වෙනවා. නමුත් වෙලා තියෙන්නේ අර නිර්මාණයේ තියෙන ක්වොලිටි එක. ඩිසයින් බේස් එක. ඒක අස්සේ තමයි මුදල කින්දේ හැම වෙලේම තෝලනය වෙන්නේ.
විශේෂයෙන් සමහර ඒවා තියෙනවා يعني අපි හිතමු සමහර ඩිසයින් තියෙනවා අපි හෑන්ඩ්මේඩ් අපි සියලු දේ අතින් තමයි ගොතලා අතින්ම නිර්මාණය කරගෙන ඒකට කාලය නිර්මාශිත වැඩි වුණාම ඒකට යන මුදලක් තියෙන්න ඕන. ඒක නෑ කියන්න බෑ. මොකද අනිවාර්යයෙන් මේ මහන්සිය සහ ඒ දෙයට ශ්‍රමයට මුදලක් ඇති වෙනවා. සමහර ඇඳුම් තියෙනවා අපි දැන් හිතමු ඒ ඇඳුම් කරන්නේ 1යි 2යි 3යි. නමුත් සමහර ඇඳුම් තියෙනවා අපිට සමහර පිටරටින් ඇඳුම් කියන බල්ක් පිටි කියනවා. එකම ඇඳුම 1000 2000 3000 ගෙන අවස්ථා තියෙනවා. අපි ෆැෂන් ස්ටෝර්ස් වලට ගියාම සමහරට එකම ඇඳුම් ෂොප් 14 5ක තියෙන්න පුළුවන්. ඒතකොට මේක මහා පරිමාණයෙන් වෙන දේවල්. එතකොට ඒකට යන මුදල අඩු වෙන්න පුළුවන්. මොකද මහා පරිමාණය කරන මොකද ඒකට ලැබෙන ආදායම වෙනස්. ඒ දේවල් එක්ක ඒ මුදල අඩු වෙනවා. නමුත් මං කිව්වේ හැම වෙලේම අර යුනික් දේවල් සහ ඩිසයිනර් වෙයා කියන කතන්දරයට එනකොට මේ ඒ ඇඳුම් වල මුදල් සහ ඒ දේවල් වැඩි. ඒක අනිවාර්ය විය යුතු දෙයක්. ඒක නැත්තේ නෑ. මොකද ඒක තමයි ඒකේ මොකක් හරි සිස්ටම් එකක් තියෙන්න බෑ. නැත්තම් හැමදේම එකම ගණන් වලටයි කිසිම මුදල් වල කිසිම තොරණ නැතුව තිබ්බහම ඒක වැඩක් නැති වෙනවා. ඒක නිසා ඒ දේවල් වලට මුදලක් ඇති වෙන එක සහ එතකොට වෙනවා මේකේ හැම වෙලෙම පොඩි හැදෙනවා පොඩි පිළිවෙලක් සහ ඒකට වැලියු එකක් හැදෙනවා. අන්න එතකොට තමයි මේ වැලියු දේවල් තමයි ඔටෝමැටිකලි පිටරට වලට යන්නේ. අපි අලුතෙන් මේ යවන්න ඕනේ කතන්දරයක් නෑ මේකේ. හොඳ දේවල් වැලියුස් තියෙන දේවල් මෙහි වෙන්න මිනිස්සු ගන්නවා. ඒක අපිට ආයේ මේ වලුතෙන් විකුණන්න දෙයක් නෑ. මේ ලංකාවේ තියෙන දේවල් විකුණන්න අපිට මහන්සි වෙන්න ඕන. අපිට තරගයක් නෑ ඇත්තටම. මම කියන්නේ අපිට ලංකාවේ තරගයක් නෑ. මොකද අපි හැම වෙලෙම අපේ රට අතීතයක් ගත්තාම අපිට තරගයක් තිබෙන්නේ නැති රටක් නේ. මොකද අපේ දේවල් හරි يعني හැමෝටම බෙදා හදාගෙන ඉන්න පුළුවන් දේවල්. අපි සාමාන්‍යයෙන් මම උදාහරණයක් කියනවා. අපේ අම්මා දැන් ඔය කැමයක් උදේට බෙදද්දි අම්මා අහනවානේ කීයද කණ්ඩිනවද කියලා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ එතකොට මේ සරල උදාහරණ. එතකොට මේ අපි දන්නවා මේක බෙදා ගන්න පුළුවන් දේවල් කියලා. නමුත් වෙලා තියෙන අර සමහර ඩිසයින් පැත්තේ වුණත් අපි හැම ශ්‍රේෂ්ඨ එක වුණත් අර අපි හැම වෙලේම බලන්න ඕනේ මේක ෂෙයා කරගෙන මේව කරගන්න. අපේ දේ විතර මම විතරයි මම මේ ඩිසයින් එක කරා මට විතරයි කියන දේවලුත් නැතුව මේක ෂෙයා කොපි වෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි තව නිර්මාණ ඇති වෙන්නේ. එතකොට තමයි එයාට අගයක් ඇති වෙන්නේ. මේක නැත්තර එකම කොටසක් මේක කරාම මේක හැමදාම එකම කොටස විතරයි. ඒක වෙන කතන්දරයක් තමයි. නමුත් අර මං කියන මුදල කියන කතන්දරේ ගොඩාක් දේවල් ඇතිනවා විලාසිතා කරන්න ගියාම. ඒක තමයි සාමාන්‍ය මතේ. හොඳයි. සභාපතිතුමා මේ කර්මාන්තයක් විදිහට විලාසිතා ශාස්ත්‍රය ඉස්සරහට අරගෙන යන්න ලෝකෙට අරගෙන යන්න රජයට මොනවද කරන්න පුළුවන්? ඔව් ඇත්තටම මේ දිනවල නම් ඒ ගැන ලොකු සාකච්ඡා ගොඩක් අපේ ආයතනයේ හරහා ශිල්ප සභාව හරහා සිද්ධ වෙනවා. ඒකම ගත්තොත් ලංකාව පුරාමත් මේ ගැන කතා බහ වෙනවා. මං කියන්නේ මෙන්න මේ කතා බහත් අර කිව්වා වගේ පැෂන් එකක් මම මේ වෙනකොට මේකත් එක පැෂන් එකක් බවට පරිවර්තනය වෙමින් පවතින අපේ රටේ. දැන් මේ වෙනකොට මැටි කර්මාන්තය ගත්තත් දැන් ගෙවල් වල ගොඩක් වෙලාවට අපි දකිනවා පින්තූර අපි Facebook එකේ ඕන තරම් ෂෙයා වෙනවා. මේ ගෙදර දැන් අපි කන්නේ පිඟාන් ඔක්කොම මැටි වලින් තියෙන ඒවා. ගුරුලේතු නැවත එළියට ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙන් ගත්තොත් ඊළඟට මේකත් එක්තරා පැෂන් එකක් බවට පරිවර්තනය වෙයි. මං කියන්නේ මාකටිං අපි අඳුනා ගත්තොත් විකුණන ක්‍රමය අපි කියන්නේ මේ අයිස්ලන්තයට ෆ්‍රිජ් විකුණනවා කියලා අවශ්‍යතාවය නැතුව අපි කොහොමද මේ භාණ්ඩයක් විකුණන්නේ. එතකොට ඒක ට්‍රෙන්ඩ් එකක් හැටියට ෆැෂන් එකක් හැටියට පරිවර්තනය කරන්න පුළුවන්. ඒක මාධ්‍ය ඇතුලේ හරි මේක ක්‍රමවේදය මේක ලංකාව ඉතා හොඳට බඩු විකුණන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ මොහොත ෆැෂන් බවට පරිවර්තනය වෙන්න ඕනම දෙයක් පුළුවන්. උදාහරණයකට ගත්තොත් අපි ශිල්ප සභාව හැටියටම මැදිහත් වෙලා දැන් මේ වෙනකොට අමාත්‍යාංශයත් හරහා මේ බතික් හෑන්ඩ්ලූම් කියන දෙක ඉතා ප්‍රවණතාවයක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි බතික් කියලා අඳුනාගෙන තියෙන්නේ මොකද්ද මෙච්චර කාලෙ? ඉන්දියාවෙන් ආනයනය කරන ලද. ඔව් ඉන්දියාවේ ඒවත් තියෙනවා. නමුත් බතික් කියන වචනේ ගත්තොත් බතික් කියන්නේ මොකද්ද? බතික් කියන්නේ මේ අපි බතික් කියපුවම ඔළුවට එන්නේ අපේ සම්පූර්ණයෙන්ම අර අවුරුද්දට අඳින සංස්කෘතික උත්සවවලට අඳින එහෙම නැත්නම් ලොකු සංස්කෘතික උත්සවයක් වගේ තියෙන අවුරුදු වෙලාවේ අඳින දේක් හැටියට විතර අපි අඳුනාගෙන තියෙනවා. අපි එදිනෙදා භාවිතයට බතික් පුළුවන්ද කියන එක පිළිබඳව කතා කරලා නැහැ කවුරුවක්වත්. ඒකට හේතුව බතික් කියන්නේ අපේ සංස්කෘතික එහෙම නැත්නම් අපේ සංස්කෘතික මෝස්තර එකතු වෙච්ච ඇඳුම් බවට පරිවර්තනය වෙච්ච අදහසකුයි තියෙන්නේ. මේක අත්‍තරම වැරදි. එහෙම එකක් නෑ. බතික් කියන්නේ ටෙක්නික් එකක්, ක්‍රමවේදයක්. ප්‍රින්ට් කිරීමේදී අතින් කරන ක්‍රමවේදයක්. ඒ තුල ඕනම එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ ක්‍රමයේ භාවිතා කරාම ටෙක්නික් එක පාවිච්චි කරලා ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒකට සිද්ධ වෙන නැචරල් ක්‍රියාවලියක් තියෙනවා. අපි උදාහරණයකට කිව්වොත් මේක විශේෂම දේ තමයි බතික් කියන්නේ එක්කෙනෙකුට එක ඇඳුමයි. ආයි දෙකක් නෑ ඒකේ. මෙන්න මේක තමයි සුවිශේෂකම. මේක මිලයි තමයි.
ලෝකේ නම් මේ කොන්සෙප්ට් එක සිංගල් ඔරිජින් කියලා කියනවා නේද? එක්කෙනෙකුට එකක් පමණක් තියෙදි අධික මිල යටතේ අධික මිල යටතේ වැටෙන. ඉතින් නමුත් ඒවා මේ මැෂින් වලින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි ඒ හැඩතල අරගෙන ඕනම් print කරලා print විදියට එන්න පුළුවන්. ඒතකොට ලෝකේ මේ වෙනකොට ලංකාවට එන්නේ වැඩිපුර සාරි ඔයගොල්ලෝ දන්නවා මේ නයිලෝ මේ සිල්ක් සාරි අඳුන දැන් අඳුන ගන්න බෑ සිල්ක් සාරි එක බතික් සාරියයි සිල්ක් print කරපු සාරියයි මොකක්ද කියලා. මොකද මේ දෙකම පිටරටින් එනවා මේ print වෙලා. ඉතින් ඒ නිසා ඒව දැන් නතර වෙලා තියෙනවා මේ වෙනකොට. ඒක සුබදායක ආරංචියක්. එතකොට ඒකත් එක්ක අර බතික් කියන ඩිසයින් මම කියන්නේ කවුරුත් මේ වෙනකොට පර්යේෂණාත්මක දේවල් කරන්නේ. මෙතන තමයි බරපතලම ප්‍රශ්නේ. ඒ කියන්නේ නිර්මාණකරුවෝ කිව්වහම නිර්මාණකරුවෝ වෙන්න ඕන පර්යේෂණාත්මක වෙන්න ඕන. ඔහු නිතරම අලුත් දෙයක් හොයා ගන්න ඕන. අලුත් දෙයකට යොමු වෙන්න ඕන. අලුත් දේවල් මැටීරියල් පාවිච්චි කරන්න ඕන. අලුත් ඩිසයින් හොයන්න ඕන. දැන් ලෝකේ තියෙන ෆැෂන් අරගෙන අපේ ටෙක්නික්ස් පාවිච්චි කරලා කොහොමද ඒක කරන්නේ කියලා බලන්න. මේ පර්යේෂණ කරනවා කියන්නේ කලාව කියන්නේ පර්යේෂණය. කවදාවත් කලාව කියන්නේ වෙන එකක් නෙමෙයි. කවදාවත් දැකපු නැති දෙයක් දැකීමට සැලැස්වීම කලාව කියන්නේ. ඒතර ඒක කරන්න උත්සාහ කරන පිරිසක් අපි තුල ඉන්නවද කියන ගැටලුව තියෙනවා. ඒ නිසා අපි මේ දිනවල කරන දේ තමයි මෙන්න මේ තියෙන රැල්ල භාවිතා කරලා අලුතෙන් දේවල් නිර්මාණය කරන්න, අලුතෙන් විදියට හිතන්න, අලුත් ඇඳුම් අහන්න. බලන්න දැන් තව සති දෙකක තුනක් එනකොට මේ වෙඩින්ස් වල මම දැන්ටත් වෙඩින් සාරි ගොඩක් කලකට බතික් සහ හැන්ලූම් භාවිතා කරනවා. ඔබ දන්නවද බීරු රේන්ද ගැන? බීරු රේන්ද කියන්නේ ලංකාවේ තියෙන ඉතාම අතින් කරන ඉතාම අනන්‍යතාවයක් තියෙන දෙයක්. අපි දන්නවා ඉතිහාසයක් තියෙන එක බීරු රේන්ද කියන එක. ඒක තුල සාරියක් නිර්මාණය කරලා මේ වෙඩින් වලට අඳිනා එහෙම නැත්නම් පිටරට අඳිනා ඕන තරම් ෆැෂන් එකක් වෙනම තියෙනවා. හැබැයි මේක එළියට අවිල්ල නැහැ. මේක භාවිතා කරලා තව දේවල් කරන මේක පර්යේෂණාත්මක විදියට කොහොමද යොදාගන්නේ කියලා කරොත් මම කියනවා බොහොම අඩු කාලයක් ඇතුළත ඔය කියන ජාත්‍යන්තරය කියන එක ජය ගන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් කියන්නම් මේක හරියටම අඳුනා ගන්න පුළුවන් වෙන්න මේ අපේ දේවල් වලට වටිනාකම නැතිවීම. අපි ඉතිහාසයේ මේ විදේශිකයෝ එහෙම නැත්නම් යුරෝපයෙන් අපිව අපේ රට ආක්‍රමණය කරන්න කලින් නිදහසට කලින් අපි හොඳට මේ එදිනෙදා පෞල් ජීවිත ගත කරා මේ අස්සම් කරන්නේ නැතුව වෙඩින් එකක් වගේ අස්සම් නොකර හොඳට ගත කරා ඒ පෞල් ජීවිත. ගත කරකට තමයි මේ යුරෝපයෙන් ඇවිල්ලා අපිට මේ එක දේවල් ලබා දුන්නේ. ඕගොල්ලෝ හරිම නිකන් හරි දුප්පත් එහෙම නැත්නම් හරිම ග්‍රාමීයයි. ඕගොල්ලෝ හරිම වැරදි ක්‍රමයකට තමයි ඔයගොල්ලෝ ඒ නිසා ඕගොල්ලෝ අස්සම් කරන්න ඕන දෙන්නත් එක්ක එකතු වෙලා මේ මැරි කරනවා කියන්නේ අස්සන ගහන්න ඕනේ කියලා තැනටපත් කරා. අපිව ලිඛිත සාධකයක් බවට පරිවර්තනය කරා. මේ කිරීමට පස්සේ සිද්ධ වෙච්ච දේ තමයි අපිට අර ආදරෙන් බැඳිච්ච හිටපු අයට ඒ ආදරය තුල බැඳිලා එකට ඉන්න පුළුවන් කාරණාව අර අසං කිරීම හරහා නීතිගත කිරීම හරහා අපිට ඉඳී යුතුයි කියන තැනකට පත් කරා. පත් කිරීම තුල සිද්ධ වුණේ අපිට එකට ඉන්න ඉඳීම ගැලවේ කියන්නේ කරන්න දෙයක් නැතිකමට එකට ඉඳීම තමයි පරිවර්තනය වෙලා තියෙනවා. මම මේක ගත්තේ එතකොට කරපු දේ තමයි අපේ ඇක්ටිවිච්ච දෙයක් ඔහු ලිඛිත සාධක බවට පරිවර්තනය කරපු එක තමයි කරේ. ඒක තමයි ඇනලයිස් කළේ. ඒ කියන්නේ පිළිවෙලකට අපිව පෙළගස්සන එක තමයි යුරෝපෙන් අපිව කරේ. අපේ අධ්‍යාපන ක්‍රමය හරහා සිද්ධ වුණේ අපිට වෙනම කොටුවක් ඇතුළට දාලා අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ අපිට කියලා දුන්න මෙන්න මෙහෙම හිටපන් කියලා. ඒක තමයි කරපු ක්‍රමවේදය. හැබැයි අපේ මේ නිර්මාණ වලටත් මෙන්න මේ කාරණා අපි කවදාවත් මේව ලිඛිත කරේ නැහැ. අපි කවදාවත් මේවා තුල ප්‍රොපෝසල්ස් ලෙවල් එක. ඒ කියන්නේ මේක රයිට් අප්ස් වලට අපි ගියේ නැහැ අපේ නිර්මාණ සහ අපේ දේවල්. ඒ රයිට් අප්ස් කරලා ඒවයි කන්සෙප්ට්ස් කොහොමද ලියන්නේ, ඒව කොහොමද කන්ටෙන්ට්ස් බවට පරිවර්තනය කරලා ලෝකෙට අපි දුන්නේ. අපි දුන්නේ ප්‍රොඩක්ට් එක විතරයි. ප්‍රොඩක්ට් එක දුන්නා මේක කොහෙවත් ලිඛිත සාධකයක් නැහැ. අපේ දේවල් ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලෝ දේවල් හැටියට ඒව ලිඛිතව ගෙනාවා මෙහෙට ආපු සරයක් අපිට. අපේ රටට සිද්ධ වුණේ මෙන්න මේ කාරණාව. අපේ සියලු කලා නිර්මාණ, අපේ සියලු හැකියාවන් ඔහු ඒවා ලිඛිත සාධකයට බලන්නකෝ අපේ ඉතිහාස පොත් ලියලා තියෙන්නේ කවුද කියලා. ලාංකිකයෙක් කවුරුද ලියලා නැහැ. ඔක්කොම ලියලා තියෙන්නේ යුරෝපෙන් ඇවිල්ලා අපේ රට පිළිබඳ ලියලා තියෙනවා. ඒ පොත් වල තමයි අපි ඉතිහාසය කියවන්නේ. ඒතර අපේ රටේ මෙහෙම කියවන්න තරම් එහෙම නැත්නම් අපේ රට තුල මේ අපේ දේවල් නැවත ලිඛිත සාධක බවට පරිවර්තනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපේ තිබිලා නැහැ. මෙන්න මේ නිසා යුරෝප රටවල් එහෙම නැත්නම් වෙන රටවල් අපි දිහා බලලා අපේ දේවල් අරගෙන නැවත ඒව ප්‍රතින් දැන්ටත් අපි දන්නේ අපේ බෙහෙත් අරගෙන ගිහිල්ලා කොහොමද අපිටම නැවත එවන්නේ කියලා. ඉතින් ඒක අපි දැන් නතර කරන්න ඕන. මම කියන්නේ. මේක තමයි දේශීයත්වය කියන්නේ. නැතු මේ දේශීයත්වය කියන්නේ අපේ ඇඳුමක් ඇඳගෙන මේ ඒ වගේ ඇඳන් ඉන්න එකට නෙමෙයි. දේශීයත්වය කියන්නේ කන්ටෙන්ට් එක ඇතුළෙම අපි මේ දේශීයත්වය අපි හොයාගෙන අපි ලෝකෙට ගෙනියන්න ඕන. අපේ රටේ මෙන්න මේ වටිනාකම් තියෙනවා කියලා. ඒ වටිනාකම් අපි අගය කරන්න. අපිට මෙච්චර දැවැන්ත ක්‍රමවේද තියෙනවා කියලා අපි අගය කරන්න. මෙන්න මෙතෙන්දි විතරයි අපේ දේශීයත්වය කියන මේ අදහස අපිට ඇතුල් කරගන්න පුළුවන්. එතෙන්දි ඔය කියන පැෂන්, ඒ කියන අපේ දේවල් ලෝකෙට ගෙනියන්න එක එච්චර අපහසු වෙන්නේ නැහැ. උදත් එක පොඩි කාරණාවක් මම සමහර තැන්වලට පොඩි විරෝධතාවයන් තියක් තියෙනවා. මොකද නන්ද සභාපතිතුමනි කියන්නේ දැන් ඔබතුමා කියනවා සමහරවිට මේ ලංකාවේ නිර්මාණකරුවන් නැති අදහසක්. එහෙම නෙවෙයි. ලංකාවේ අපි ගත්තම් ශිෂ්‍යයන් සහ දැන් රැපෙල්ලත් අපිත් දන්නවා. අපි මේක එක්ස්පෙරිමන්ට් කරනවා. අපි හැම වෙලේම
අලුත් දෙයක් ගේන්න පරණ දේ යූස් කරනවා හැම අලුත්ම දෙයක් අපි හදාගෙන අපි මේ එක්ස්පෙරිමන්ට් කරනවා. දැන් අපි විශ්වවිද්‍යාල මට්ටමින් ගත්තාම දැකලා ඇති මේ අන්තිම අවුරුද්දක නිර්මාණ ටික ගත්තාම ලෝකෙට අලුත්ම නිර්මාණ තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ අපි බතික් ගත්තත් හැන්ඩ්ලූම් ගත්තත් මේකේ අමුතුම රසයක් අරගෙන අපි කියන්නේ බතික්ම කරන්න ඕනේ කියලා. තමයි බතික් වෙන දේවල් ඇප්ලිකේෂන්ස් තියෙනගෙන අපි දන්න සේවල් අනුව අපිට මේ මැටීරියල් යූස් කරන්න පුළුවන්. ඒක අපි එක්ස්පෙරිමන්ට් කරනවා. අපි දකිනවා. අපි දකිනවා ලෝකෙත් අපි දකිනවා විශේෂයෙන් ලංකාවේ අපි ඒක අපිත් කරන දෙයක්. නමුත් මේක වෙලා තියෙන්නේ මේකට අනුග්‍රහය. ඒ කියන්නේ විශේෂයෙන් වෙන්න ඕන දැන් විශ්වවිද්‍යාල ප්‍රයිවට් හෝ වේවා රජය හෝ වේවා විශ්වවිද්‍යාලම අපි හැමෝම මේක කරනවා. මේ ස්කිල් එක අපි කරනවා. එතකොට මේ වැඩි අපි කරන හින්දා අපිට වෙලා තියෙන මේක එතනින් එහාට යන්නේ කොහොමද කියන එක. එතකොට මේක ඔය කියන විදිහට දැන් ශිල්ප සභාවට උනත් අපි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ මේක කොහොමද ලින්ක් කරන්නේ කියන එක. විශේෂයෙන් මට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මම මොරටු කැම්පස් එකේ අවුට් වුණාට පස්සේ මම ඩිසයින් කලෙක්ෂන් එකක් කරා මේ ශ්‍රී ලංකන් වොරියර්ස්. ඒක තමයි මගේ කන්සෙප්ට් එක. මගේ ඉන්ස්පිරේෂන් එක එතනින් පටන් ගත්තේ. මට වුණා ඒතන තිබ්බ දේවල්, ඒ තියෙන ෆීලිං, ඒ තිබ්බ දේවල් එක්ක මට වුණා කලෙක්ෂන් එකක් ඉස්සරහ කරන්න. ඒ කියන්නේ මේ පොඩි ට්‍රෙන්ඩ් එකක් හදන්න, ස්ට්‍රීට් වෙයා කලෙක්ෂන් එකක් කරන්න. ඒතර මම පාවිච්චි කරේ ලංකාවේ තිබ්බ මොටිව්ස්, කැටයන්, සයිඩ් දේවල්, ඊට පස්සේ තිබ්බ ලංකාවේ රෙදි මොනවද ඒවා හොයලා බලලා ඒවල් අලුත් විදිහට අපි ගත්තා. අපි ඒකම කරන්න ගියේ නැහැ. ඒකට කිසිම හානියක් නොකර ඒ දේවල් තියාගෙන අපි ඉස්සරහට කරා. අතන එක පිටරට කලෙක්ෂන් එකක් විදිහට ඔය යුරෝප් මේ මර්සිඩීස් බෙන්ස් ෆැෂන් වීක් එකකට ගියා. ඉතින් වැඩේ තියෙන්නේ මේ මිනිස්සු ආසින්දන එක ඉස්සරහට යන්නේ. අපි දැන් මම මේ ප්ලෑන් කරලා කරන්නේ ජීවිතේට මේක ඉස්සරහට යන්න ඕනේ කියලා හිතාගෙන. ඒක අපිට කතා කරන්න එක දැකපු හින්දා. මම කියන්නේ ලංකාවේ එහෙම කොටසක් ඉන්නවා. මේ වැඩේ හැමදාම හැම අවුරුද්දේ වෙනවා. වෙලා තියෙන එකම දේ තමයි අර ඒකට එන්න අඩියක් තියන තු. මම ඇත්තටම පොඩි යෝජනාවක් කරන්න කැමතියි මේ වෙලාවේ. කියන්නේ ඇත්තටම අපිට ලංකාවේ ඉවෙන්ට්ස් හදන්න පුළුවන් නම් අපි දැන් කියනවනේ මේ අද දැන් බතික් කරන වීකෙන් එන්නේ නැහැ, කවුරුත් අඳින්නේ නැහැ, හැන්ඩ්ලූම් ගන්න නැහැ, අඳින්නේ සල්ලි දින කට්ටිය විතරයි. අර එහෙම කියලා අපි කියනවා. මේ අපිට මාර ප්‍රශ්නයක් යන්නේ මේ ලංකාවේ විදිහේ දේශීය දේවල් ඉස්සරහට එන්නේ නැහැ, බිස්නස් වෙන්නේ නැහැනේ. අපිට පුළුවන් නම් ඉවෙන්ට්ස් හදන්න. දැන් ඇත්තටම මම සමහර දේවල් දැක්කා අපිට වන් ගෝල් ෆේස් එකේ වගේ අර එහෙම තැන්වල මම දැක්කා අපිට ශිල්ප සභාවෙන් සමාවෙන්න යමක් කියන්න ඕනේ මේ ජානක දැන් ලංකාවේ බතික් හැන්ඩ්ලූම් ගන්න ලොකු වියදමක් යනවායි කියන සමහර අය ටොමි හිල්ෆිගර් නැත්නම් ලුවී විටොන් මේ වගේ බ්‍රෑන්ඩ්ස් අධික වියදමක් දරලා ගන්නවා. ලංකාවේ එහෙම මේ සමාජ ස්තරයකුත් තියෙනවා. ඒක තමයි මම කියන්නේ. ඒක තමයි අපිට මම කියන්නේ ඉතින් රැෆිලා කිව්වේ තමයි අපි අපේ බතික් දේවල් පිටරට රෙඩ් කාපට් එකේ දැක්කා නම් ඇයි අපිට මේක ලංකාවේ මේ ලොකු වන් ගෝල් ෆේස් වගේ ලොකු ෂොප්ස් වල දකින්න නැත්තේ. එකම දේ තමයි අපේ මම දකින්නේ අපේ කට්ටිය වැරද්දක්. නිර්මාණ කරන්නේ කිසිදු වැරද්දක් දකින්නේ 100%ක් ඒක හරියටම හොඳයි. ඒ නීට්නස් හැමදේම තියෙනවා. වැඩක් තියෙන ප්‍රොඩක්ට් එකක් කරන්න ගියාම සමහර දේවල් තියෙනවා මම කියව විදිහට ගොඩක් කට්ටිය එකතු වෙන්න ඕන. ඒක තමයි නිර්මාණයේ තියෙන සායි ප්‍රොඩක්ට් එකේ තියෙන වටිනාකම වැඩි වෙන්නේ. ඒක ක්වොලිටි වෙන්න තමයි ඒකේ අගයක් ඇති. ඒක තමයි සමහර දැන් අපි හිතන්නේ සාමාන්‍ය පේමන්ට් එක දාලා තියෙන බඩුවකුයි අර වගේ ෂොප් එක තියෙන අතර සමහර ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නේ තැන් දෙක ප්ලේස් වෙන දේවල් දෙක වෙනස්. එකක් තමයි ක්වොලිටි එක. ඒකේ තියෙන දේවල් අපි ඉස්සෙල්ලා කතා කරා. නමුත් මම කියන්නේ අර මුලට පොඩ ප්‍රශ්නට අපිට ඉවෙන්ට්ස් හදන්න පුළුවන්. අපි හිතමු දැන් සාමාන්‍ය අපිට ලංකාවේ ලොකුවට ඔය අපි කතා කරන ෆැෂන් ලෝකෙ ගත්තාම කතා කරන අපිට තියෙන මේ වින්ටර් වෙයා ඒ වගේ දේවල් අපිට ලෝකේ තියෙනවා. එක කාලවක වුණාට හදන ඇඳුම් ලංකාවේ සාමාන්‍ය ගත්තාම අපේ තියෙන සංස්කෘතියම අපි ගන්නකො අපිට සීගිරිය ගත්තාම අපිට බැයිද සීගිරි වීක් එකක් හදන්න මොකක් හරි ෆැෂන් වීක් එකක් හදනවා අපි. දැන් අපි මේ සීගිරිය මේ තියෙන අපි චිත්‍ර දෙක අපි වෙන විදිහකට කියන අපි ඒක වෙනස් කරනව නෙවෙයි. එක එක විදිහට නිර්මාණය කරන්න පුළුවන්. ඇඳුම්. ඒත් අපි සමහරට මේ වගේ දේවල් හැදුවොත් එහෙම මට හිතෙනවා ගොඩක් වෙලාවට මේ අපි ඒතකොට එතන යන්නේ ඒ ඇඳුම් දෙකෙන් නෑ. ලෝකේ මේ වගේ ඉවෙන්ට්ස් තියෙනවා ලෝකේ. නේ? පෝල් ගොගෑන් කියලා ආටිස්ට් කෙනෙක් ඉන්නවනේ. ඒ ආටිස්ට්ගේ චිත්‍ර සහ එතකොට ලියනාඩෝ ඩා වින්චිගේ චිත්‍රත් එක්ක ඔය වගේ ෆැෂන් වීක් එකක් ඇතරම තිබ්බා පිටරට. මේ තනිකරම ඩා වින්චිගේ චිත්‍ර සහ පෝල් ගොගෑන් කියන ආටිස්ට්ගේ චිත්‍ර තමයි ඇඳුම් වල ගිහිල්ලා තිබුණේ. එක එක විදිහට. ඒක දැන් හිතන්නකෝ මායි ජනකයි හිටියා නම් අපි දෙන්නගේ ඉන්ටර්ප්‍රිටේෂන් එක වෙනස්නේ. එතකොට අපි දෙන්නගේ ස්ටයිල්ස් දෙක වෙනස්. හැබැයි චිත්‍ර ටික මේ ජනක පැහැදිලි කරන්න ඔබේ යෝජනාව මොකක්ද? ඒ කියන්නේ ඇත්තටම අපිට මේ වගේ ඉවෙන්ට්ස් ලංකාවේ නෑ. ඒ ළමයි ඇත්තටම ළමයි ඉන්නවා. අපිත් ස්ටුඩන්ට්ස් ඉන්න කාලේ අපිට අපි දැන් රැෆෙලසන් අපි දන්නවා. අපි දෙන්න යාපු ගමන අපි දෙන්න හොඳටම දන්නවා. අපිට කවුරුත් උදව් කරන්න අපිට තිබුණේ නෑ. දැන් තරම්වත් අපිට ඒ දවස්වල අපි දන්නේ නෑ. අපි ඒ දවස්වල මේ තිබුණ අපි මෙතන ලංකාවේ නැති වෙන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා. එතකොට අපි අපේ දේවල් වල ඉස්සර අපලා කිව්වගේ අපේ දේවල් අපි දන්නේ අපි දැන් දන්නවා සාමාන්‍ය අපිට පිටරට යන සිනමාව හරහා අපි සමාජ දේවල් අපි ගොඩක් දේවල් අවෝඩ්ස් ගන්නවා මාර විදියට ඒ වගේ දේවල් තියෙනවා. එක එක කර්මාන් තියෙනවා අපි යන දැන් අපි ගත්තාම ඉන්ඩස්ට්‍රි පැත්තෙන් ගත්තා ලංකාවේ තමයි දැන් ඔය වික්ටෝරියා සීක්‍රට්ස් ඊට පස්සේ Nike එහෙම ගත්තාම ලෝකේ ගොඩාක් බ්‍රෑන්ඩ්ස් වල ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්නේ ලංකාවේ. ඒ ලංකාවේ තමයි මෙහෙන්නේ. ලංකාවේ ගාමන්ට්ස් තමයි ලෝක හොඳම ගාමන්ට්ස් කියන්නේ. වැඩි තියෙන්නේ සමහර අඳුම් වල මිනිස්සු ශ්‍රී ලංකාවේ ගහලා තියෙනවා. නමුත් වෙලාවේ සමහර අඳුම් වල ආයේ ගිහිල්ලා ආයේ ලේබල් එකකින් ආයේ ලංකාවට අපිම ගන්නවා.
ඉතින් අපි අපේ හොඳ දේවල් අපේ ගාමන්ට්ස් එකට අපි දන්නවා කොච්චර හොඳද කියලා අපි වැඩ කරලා තියෙනවා අපි අත්දැකීමෙන් දන්නවා අපිට උගන්වන ඒ කට්ටිය ඇවිල්ලා අපි දන්නවා ඒකේ තියෙන හොඳ දේවල් මං කියන්නේ අර කොච්චර අපි කතා කරත් අර ස්ටඩි කරන දේවල් මිනිස්සු ප්‍රැක්ටිස් කරනවා ලංකාවේ මිනිස්සු ශිෂ්‍යයන් ඒවා කරනවා ඒ කරන කට්ටියට එකම දේ තමයි අපිට ප්‍රැක්ටිස් කරාට පස්සේ එන්න තනක් නැතිකම ඒ කට්ටිය එකපාරටම ටග් ගාලා මේක මට කරන්න වෙන්නේ නැහැ මම කියලා ටග් ගාලා වෙන ෆීල්ඩ් එක බලන්න ගොඩක් මම ඩිසයින් කෝස් එක කරන ළමයි ඉන්නවා හරි වැරදි ටීචින් කරනවා අවුරුදු 4ක් ඉගෙන ගන්න ටීචින් කරන්නේ ඇයි ඒ තව ළමයිට chance නැති කරන එක වෙන්නේ එකක් හරිම අසාධාරණයි දැන් පස්සේ ගන්න මම ගාමන්ටි නතර කරා ඒක මේ සභාපතිතුමා අලුත් යෝජනාවක් තියෙනවා මේ වගේ මේ තරුණයින්ගේ මම එකඟයි 100%ක් මොකද හිතුව මමත් විශ්වවිද්‍යාල කාලේ ඉඳන් හිටපු මේ ෆයින් ආර්ට් කියන්නේ යුනිවර්සිටි ෆයින් ආර්ට් එකත් එක්ක වැඩ කරපු නිසා එකඟයි කියන එකේ අර්ථය මෙන්න මේකයි. කියන්නේ මෙතෙක් ඉතිහාසය තුල මේ අපේ දැන් මෙතන ඉඳලා මේ පොඩි වෙනසක් සිද්ධ වුණානේ මේ රටේ දැන් දේශීයත්වය ගැන. තහ මේ අපි මැදිහත් තියලා දැන් මේ වෙනකොට කතා බහ වෙනීමත් එක්ක මෙතෙක් මේ තියෙන ආයතනවල තියෙන සම්බන්ධතාවය කිසි තැනක එක තැනකට එකතු ඒකාබද්ධ වෙලා නෙවෙයි කිසි දෙයක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට පර්යේෂණාත්මක දේවල් විශ්වවිද්‍යාලය තුල ඊටාම විශාල ප්‍රමාණයේ පර්යේෂණාත්මක දේවල් සිද්ධ වෙනවා. උදාහරණයක් කිව්වොත් අපි හිතමු වේවැල් කර්මාන්තයක වේවැල් කර්මාන්තයේ කරන්න අවශ්‍ය මැෂිනරි ටික ලංකාවේ නැහැ. මැෂින් නැහැ වේවැල් හදාගන්න. පිටරටින් තමයි වේවැල් ටික ගේන්නේ. හැබැයි මේ වෙනකොට විශ්වවිද්‍යාලවල මොරටු කැම්පස් විශ්වවිද්‍යාලය සහ තවත් විශ්වවිද්‍යාලවල මේ මැෂින් එක හදලා තියෙනවා. හදන ක්‍රමවේද ඔක්කොම හදලා තියෙනවා. හැබැයි මේ දෙක එකතු කරලා නැහැ කොහෙදවත්. තැනකදී මෙයා මැෂින් එක මෙයා හදලා තිනවා මෙයා මේ දෙක එකතු කරලා නැහැ. අරකේ වගේ විශාල පැෂන් සහ විශාල නිර්මාණකාරකත් ෆයිනල් මේ යුනිවර්සිටි එකේ මගේ ගත්තොත් මගේ ෆයිනලි මගේ මේ නිර්මාණය අවසාන නිර්මාණය මේ ලෝකේ එංගලන්තයේ මේ රොයල් ඕසිස් ආයතනයෙන් අරගෙන මාස 3ක මගේ ස්ථාපන කලාව සම්බන්ධයෙන් ඉස්කෝල එකක් හම්බ වෙනවා. දැන් මේ හම්බ වෙන්නේ හොඳ නිර්මාණයක් නිසා. හැබැයි ඉන් එහාට මේ ලංකාව පුලේ ගැන කතා කරන්නේ නැහැ. අද වෙනකොට විශ්වාස කරන්න කලාභවන වහලා ඒ කියන්නේ චිත්‍ර මේ ප්‍රදර්ශනය කිරීම සඳහා කලාභවන වහලා අවුරුදු 7කමාරක් වෙනවා. මේක මේ රටේ තියෙන අභාග්‍යයක් එක පැත්තකින් ඒක වෙනම කියන්න ඕනේ. හැබැයි මේ ආරම්භ කරලා තියෙන එහෙම කාරණා දැන් මේ වෙනකොට සාකච්ඡාවෙන් පවතින මොරටු විශ්වවිද්‍යාලය සහ අපි සාකච්ඡාවෙන් පවතින මෙන්න මේ කරපු පරිශනාත්මක නිර්මාණ ටික අපිට දෙන්න අපි මේවා අරගෙන එකතු කරලා ඒ අයගේ මේ හැකියාව එළියට අරගෙන අපි දැන් මේවා මේ අපි නිර්මාණ කරමු. උදාහරණයක් ඔබ කිව්වා වගේ අපි දන්නවා මැටි කර්මාන්ත හෝ වෙන කර්මාන්ත කරන ගම්මාන තියෙනවා. මේ ගම්මාන වල කරන්නේ දැන් මම එක ගම්මානකට ගියොත් ගම්පහ ගත්තොත් මේ ගම්පහ කරන්නේ මැටි පහන හදන එක විතරයි ගමේ කරන්නේ. වෙන මොකුත් කරන්නේ. හැබැයි හැකියාව ඕන තරම්. හැබැයි මේ මැටි පහනට මොකද කරන්න කියලා කොහෙවත් කියලා නැහැ. හැබැයි විශ්වවිද්‍යාලවල තියෙනවා සමහරලාට මේ පහන් වෙනස් කරලා හදලා ඒවයි පරීක්ෂණ කරපු තැන්. දැන් මෙන්න මේ ටික ඒකාබද්ධ කරන්න අපි දැන් මේ වෙනකොට වැඩ පිළිවෙලක් යොදාගෙන තියෙන එක අනිවාර්යෙන් ඉදිරියට සිද්ධ වෙනවා. ඒක සුබාද ආරංචියක් වේවා කියන කතාව හරියටම හරි. දෙවෙනි කාරණේ අර කිව්වා වගේම මේවා ඊට පස්සේ කොහෙද පෙන්වන්නේ? සභාපතිතුමා අපි ඒ කාරණේ කතා කරන්න සූදානම් වෙනවා මෙන්න මේ විරාමයෙන් පස්සේ. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද මාතෘකාව ලංකාවේ විලාසිතා කර්මාන්තය. සභාපතිතුමා ෆැෂන් නැත්නම් ඩිසයින්ස් මෝස්තර මේ හැම දෙයක් එක්කම බොහොම ළඟින්ම මේ යන දේ ගැලපෙන දේ තමයි ග්ලැම් එක. විලාසිතාවකට හැම වෙලාවෙම ඕන් ෂේප් එකක්, ග්ලැමර් එකක්, හැඩයක්, වර්ණයක්, රිද්ම් එකක් තියෙනවා. දැන් ලංකාවේ තියෙන විලාසිතා බාතික් අත්‍යන්ත එතකොට බීරලුරෙන්ද මේ වගේ දේවල් වලට මේ රිද්ම් එකතු කරලා අපිට විදේශ වෙළඳ පොළ තුල තැනක් හදාගන්න බැරිද? එහෙම වැඩපිළිවෙලක් තියෙනවද? ඔව් මං හිතනවා මෙහෙමයි. දැන් ඔය කියන බතික් හැන්ඩ්ලූම් අපි ගමුකෝ මේවා කියලා මේවා වෙවිලා මැටීරියල්ස්. ඒ කියන්නේ මේවා වෙවිලා භාවිතා කරන මේවලම් ටික තමයි. දැන් අපි ෆැෂන් එකක් හරි ඩිසයින් එකක් අපි මොස්තරයක් හදනවා නම් අපි කවුරු කාන්තාවගේ ඇඳුමක් හදනවා නම් ඒකට තව මේක ෆැෂන් ඩිසයින් කරන කෙනෙක් මේකට අවශ්‍යයි. ඔහුගේ නිර්මාණයකට තමයි මේක දායක කරගන්න පුළුවන්. නැතුව අර්ථන්දි සිද්ධ වෙන්නේ මේක කරන දැන් උදාහරණයක් රෙද්දක් සකස් කර ගැනීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. අපේ අවශ්‍ය රෙදි ප්‍රමාණය හදා ගැනීම. හැබැයි ඩිසයින් කියන්නේ ෆැෂන් කියන ඊට වඩා වෙනස් කාර්යයක්. ඒක ඇවිල්ලා අලුතෙන් හිතන නිර්මාණකරුවෙක් විසින්ම ඔහුගේ ශරීරයට ගැලපෙන. මට මෙන්න මෙහෙම එකක් කියන්න පුළුවන්. අපේ රටේ මේ ෆැෂන් එකක් තෝරා ගන්නකොට එන ප්‍රශ්නයක් තමයි දැන් අපේ රට මොන වගේ රටක්ද කියලා. දැන් අපේ රට සීතල රටක්ද උණුසුම් රටක්ද කොහොමද අඳින්න ඕන
ගමන මෙද සමහර ඇඳුම් තියෙන ඇඳගෙන යනවා හිතාගන්න බෑ මේ එයාට දැන් ඇඳන් ඉන්න පුළුවන් දෙයක කියලා. දැන් මොකද මම විශ්වාස කරන දේ තමයි තමන් ඇඳුමක් තෝරා ගන්න ඕනේ කියලා තියෙන්නේ මේ සැහැල්ලුව සහ ඔහුට තමන්ගේ චර්යාව ගත කරගන්න පුළුවන් වීම කියන එක. ඊළඟට ඒකේ අනන්‍යතාවයක් තමන්ට තහවුරු වෙනවාද කියන එක. ඉතින් ඔය කියන මැටීරියල් පාවිච්චි කරලා හොඳ නිර්මාණකරුවෙකුට පුළුවන් අපේ රටට අනන්‍ය වෙන සහ ඔය කියන හැඩතල එළියට එන්න. දැන් කාන්තාවගේ විශේෂ ලස්සන නේ අපි කියන්නේ ඇඳුමක් රැක් එකකට දැම්මට ලස්සන වෙන්නේ නැහැ. කාන්තාවකට අඳින්න ඕනි ලස්සන වෙන්න නම් කියලා නේ රැක් එකේ තිබ්බට ලස්සන නෑ නේ ඒක. ඒතර ඒ හැඩය නැවත තව ටිකක් එළියට එන විදිහට, තවත් නිර්මාණාත්මක වෙන විදිහට, තව කෙනෙක්ව ආකර්ෂණය වෙන විදිහට සකස් කිරීම තමයි හොඳ නිර්මාණකරුවෙකුගේ විශේෂ ලක්ෂණය වෙන්නේ. ඒක කොච්චර ප්‍රමාණයක් තමන්ගේ නිරුවත පේනවද නැද්ද කියන එක නෙවෙයි ඇත්තටම කියනවා. ඔහුගේ ඇඟේ ෂේප් එක පේනවද නැද්ද කියන එක. ඉතින් එතකොට ප්‍රශ්න ගොඩක් එනවා. දැන් අපේ රට ගත්තාම සමහරලාට කීයෙන් කී දෙනාද ඇඟේ ෂේප් එක පිළිබඳ මේ අවබෝධයෙන් ඉන්නේ. කන බොන දේවල් හරහා අපේ රටේ අය කොච්චර දුරට තමන්ගේ කාන්තාව වුණත් මේ මොහොතේ අපි පාරේදී දැක්කොත් ඉතින් ඒ අය තමන් කාන්තාවක් හැටියට තමන්ගේ ඇඟ හැඩ පිළිබඳ තමන්ට අදහසක් තියෙනවද? ඒක සමා වෙන සභාපතිතුමා රැසලා දැන් මේ අපි හැමෝම රෑම්ප් එකේ ඉන්න මොඩල් කෙනෙකුට වගේ ලස්සන හැඩතල තියෙන සිරුරක් තියෙන අය නෙමෙයි. අපි විවාහ වෙනවා, විවාහයත් එක්ක දරුවන් ලැබෙනවා. අපේ ඇඟේ හැඩ ෂේප් එක වෙනස් වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට මේ ෆැෂන් කරද්දී බාධා ඇති වෙන්නේ නැද්ද? දැන් සභාපතිතුමා කියනවානේ හැඩයට මේ ගැළපීම් පිළිබඳව අපිට තියෙන හැඩය ඔපමට්ටම් කරගන්න බැරිද ෆැෂන් එකකින්? අනිවාර්යෙන් පුළුවන් දුලක්ෂ. මොකද ඇඳුම් කියන දේ නෙසසිටි එකකට අමතරව ගොඩක් දෙනෙක්ට මානසික සුවයක් දෙන දෙයක් වෙලා තියෙනවා. අපි ලස්සනට අපි ඇඳුමක් ඇඳලා මේක කොච්චර දුරට මහතද කොච්චර දුරට කෙට්ටුද කියන එක අදාළ වෙන්නේ අපිට ඇත්තටම අපි ලස්සනට අපිව දකින්න එක තමයි ඔක්කොටම වැඩි තෙරපි එක මං හිතන්නේ. දැන් ඔයා උදේට අනිවාර්යෙන් දැන් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න ඉස්සලා ඇඳලි වල කණ්ණාඩියෙන් කීපවතාවක් බලනවනේ. ආද මම ලස්සනයි කියන නිගමනයට ඔයාමයි එන්නේ මුලින්ම. ඊට පස්සේ තව කෙනෙක් දුන්නොත් මේක බෝනස් එකක්. කම්ප්ලිමන්ට් එකක් දුන්නොත් ඔයාද ලස්සනයි දුලාශ කිව්වොත් එහෙම. ඉතින් ඒක මම හිතන්නේ හැම කෙනෙකුම මනස වැඩ කරන සිස්ටම් එක. අනික මහත කෙනෙක්ට ෆැෂන් කරන්න බෑ. හෝ කෙට්ටු කෙනෙක්ට ෆැෂන් කරන්න පුළුවන් කිසි ආබාධයක් නැහැ කියලා තැන මම නැහැ. මොකද ගොඩක් වෙලාවට ප්ලස් සයිස් ෆැෂන් කියන එක නැත්තම් කර්වි ෆැෂන් කියන එක පිටරටවල් වල හරියට ප්‍රොමෝට් වෙන දෙයක් මේ දවස්වල සහ ගොඩක් දැන් අපි ගත්තොත් රෂ්‍යාවල කිසිම වෙලාවක රෑම්ප් මොඩල් කරන්නේ නැහැ සයිස් 8 නැත්නම් සයිස් 6 මොඩල් කෙනෙක් මම සයිසස් වලින් කතා කරනවා නම් සාමාන්‍යයෙන් UK size 12 16 වෙනකන් අතර එක්කෙනෙක් තමයි මොඩල් කරන්නේ. ඉතින් එක එක රටවල් වල ලස්සන මනින බොඩි ටයිප්ස් තියෙනවා. සමහර රටවල් වල ගොඩාක් කෙට්ටු එක්කෙනෙක්ව ලස්සනට පේනවා. තවත් රටවල ගොඩක් මහත් එක්කෙනෙක්ව. දැන් අපි ගත්තොත් එම සවුත් ඇෆ්‍රිකා වගේ රටක සාමාන්‍යයෙන් තරබාරු කෙනෙක්ව ඒගොල්ලෝ එක ලක්ෂරි එකක්. මහත නැත්තම් කසාද බඳින්න බෑ කියන නිගමනයකට එනවා ඒගොල්ලෝ. කාලගාල මහත් වෙන්න ඕනේ. ওই වගේ එක එක රටවල එක මේ මොනවදකට කියන්නේ ප්‍රමාණ වලින් ශරීරයමයින ප්‍රමාණ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට අමතරව ෆැෂන් කියන දේ අපිට කැමති විදිහට කරන්න පුළුවන්. දැන් මම තරබාරු පැත්තට බර කෙනෙක්. මම ඊට වැඩිය අතර මහතර හිටපු එක්කෙනෙක්. මම දැන් හෙල්දි ලයිෆ් ස්ටයිල් එක ඩැප් කරලා සෑහෙන අඩු වෙලා තියෙන්නේ. ඒ දේ අපි වෙනුවෙන් කරගන්න දෙයක්. ඒත් මම මහත් වෙලා ඉඳි මම ෆැෂන් කරා කිසිම විදිහේ අන්ඩර් කොන්ෆිඩන්ස් නැතුව. මම සාමාන්‍යයෙන් මගේ ස්ට්‍රක්චර් එකත් එක්ක ගොඩක් කොන්ෆිඩන්ස් එක්කෙනෙක්. මම මහත කාලෙත් කෙට්ටු කාලෙත් මේ ප්‍රමාණයට ඉන්න කාලෙත් මම හැම කාලෙම මම ෆැෂන් කිසි බයක් සැකක් නැතුව මට ඕන දේ අඳපු කෙනෙක්. මොකද මම හැමතිස්සෙම හිතන දේ තමයි අපි කොන්ෆිඩන්ස් නම් ඩෙනිමයි ටී-ෂර්ට් එකයි අඳගෙන එළියට බහලා වෙඩින් එකට උනත් යන්න පුළුවන්. මෙතන තමයි අපේ කොන්ෆිඩන්ස් තියෙන්නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට කෙනෙක්ගේ ලස්සන ෆීචර්ස්වත් බොඩි ස්ට්‍රක්චර් එකවත් නෙමෙයි ෆැෂන් ඇතුළේදී පර්සනැලිටි එක. ඒක කෙනෙක් කොහොමද කැරි කරන්නේ? අපි සමහරට දකිනවනේ මාර විදියට එයා ලස්සනට ඒ ඇඳුම කැරි කරනවා. හැබැයි එච්චර ලස්සන නෑ. මොඩල්ස්ලටම ගොඩක් ලංකාවේ කියනවා මොකද මොඩල් කෙනෙක් කියපුවම කට්ටිය රූප සුන්දරියක්ව බලාපොරොත්තු වෙනවා. ඒත් මොඩල් කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කොච්චර දුරට පර්සනැලිටි එකක් එක්ක ඩිසයිනර්ගේ ඇඳුම එළියට අරන් යනවාද කියන එක. හැබැයි ඉතින් මේ අපි ලංකාවේ කිසිම ඩිසයිනර් කෙනෙක් නැත්තම් නිර්මාණ ශිල්පියෙක්ගේ හෝ ශිල්පිනියෙක්ගේ නිර්මාණ රෑම්ප් එකේ ඉදිරිපත් කරන ටිකක් තරබාරු එහෙම නිරූපිකාවන් දකින්නේ නැහැ නේ. මේ අපි වගේ අය නැහැ මේ රෑම්ප් උඩ. ඇත්තටම මම දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවට තාම හුඟක් අලුත් ප්ලස් සයිස් ෆැෂන් කියන එක. හැබැයි අපි දැක්කොත් දැන් ප්ලස් සයිස් ෆැෂන් ප්ලස් සයිසර්ස්ලාට ඇඳුම් නිෂ්පාදනය කරනවා. ඊට අමතරව කඩවල් පවා ඇවිල්ලා තියෙනවා ප්ලස් සයිස් අය ප්ලස් සයිස් මොඩල්ස් දැන් ෆොටෝ ෂූට් උත් කරනවා. ඉතින් ලංකාවේ ඒ අතින් සෑහෙන ස්ටෙප්ස් කීපයක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. හැබැයි තාම ප්‍රාථමික මට්ටමේ. තව ඉස්සරහට
හිතන්න ඕනේ මොකද පිටරටවල් වල සාමාන්‍යයෙන් everybody type is beautiful කියන concept එකක් තියෙනවානේ diversity ඒ කියන්නේ හැම skin tone එකක්ම හැම body structure එකක්ම එක වගේ respect කරනවා. ඉතින් තාම අපේ දැකලා තියෙන්නේ models ලා size 8 structure එක size 6 to 10 අතර වෙන අපි දැකලා නැහැනේ වෙන මොඩල් කෙනෙක් මොඩල් කරනවා. ඉතින් ඔය ස්ටීරියෝටයිප් එක බ්‍රේක් වෙන දවසට තමයි අපිට හිතෙන්නේ ආනේ මොකද රිලේටබල් වෙන්න ඕනේ ෆැෂන් කියන දේ. දැන් අපි දෙයක් දැක්කම මොඩල් කෙනෙක් ඇඳලා ඉද්දි අපි දෙන්න ස්ට්‍රක්චර්ස් දෙකක්නේ. ඔයාටත් හිතෙන්නේ මට මේක අඳින්න පුළුවන් කියලා මටත් හිතෙන්න ඕනේ මට මේක අඳින්න පුළුවන් කියලා. ඒ අපිට මනසට කතා කරන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට මම නිතරම කියන දෙයක් තමයි what you wear is the reflection of your own self. තමන් අඳින දේ තමන්ගේම රිෆ්ලෙක්ෂන් එක කියලා. මොකද අපි දෙයක් ඩිසයින් කරද්දී අපි කවදාකවත් අඳින්න නැති දෙයක් අපි කාටවත් ඇඳුමක් ඩිසයින් කරලා දෙන්නත් බෑ. එක. දෙවෙනි එක අපි ඇඳුමක් ඩිසයින් කරද්දී දේවල් හිතන්න දේවල් ගොඩක් තියෙනවානේ. මං කියන්නේ හැමෝම අඳින හැම ඇඳුමම හැමෝටම අඳින්න පුළුවන් කියලා. ඒ අපි අපේ බොඩි ස්ට්‍රක්චර් එක තේරුම් ගත්ත තැනට ආපුවම තමන්ගේ බොඩි එකට ගැලපෙන දේ තේරුම් ගත්තම කොන්ෆිඩන්ස් ඇතුව ඕනම දෙයක් අඳින්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. මොකද ඒ කොන්ෆිඩන්ස් එක ලංකාවේ ගැහැණු ළමයින්ගේ සහ පිරිමි ළමයින්ගේ ගොඩක් පහළ මට්ටමක තියෙන්නේ. මොකද ගොඩක් වෙලාවට බ්‍රයිඩ් කෙනෙක් හෝ වේවා ඊවනිං ඩ්‍රෙස් එකක් අඳින්න කැෂුවල් වෙයා එකක් අඳිද්දි ඇඳුමක් අඳින්න ඉස්සෙල්ලා 10 පාරක් හිතනවා දැන් මට මේක කැතයි මගේ මේක මෙහෙමයි මට ගෙදර අය මෙහෙම හිතයි එළියේ කට්ටිය මෙහෙම හිතයි. මම කියන්නේ කිසිම විදිහකට නිරෝධ මාකට් කරනවා කියලා. හැබැයි ඒක බෝඩර් ලයින් එකක් තියෙනෝනේ අපි හැමෝටම ගැහැණු සහ පිරිමි දෙගොල්ලන්ටම මේ ඇඳුම මට ඇඳගෙන එළියට ගිහිල්ලා ලස්සනට එළියට යන්න පුළුවන් කියන එක. ඉතින් ඒ කොන්ෆිඩන්ස් එක තමයි මම හිතන්නේ ඔක්කොටම මුල්. ලංකාවේ දැන් අපි දකිනවා විවාහ මංගල්‍ය තුළ බොහෝ වෙලාවට ඉන්දියානුව සම්ප්‍රදායන් අපේ විවාහ මංගල්‍ය අතික්‍රමණය කරලා තිනවා ආක්‍රමණය කරලා තියෙනවා. ලංකාවේ විවාහ මංගල්‍ය තුළ අපේ විදිහ තියෙනවද අපේ ක්‍රමය අපි උඩරට ඔසරියක් දකින්නේ දැන් වෙනස් වෙලානේ. අනිවාර්යෙන් තියෙනවා ඩුලාෂ්. මොකද ගොඩක් අපි දකිනවා දැන් ගොඩාක් ට්‍රැඩිෂනල් කැන්ඩියන් අඳින ගෑනු ළමයි ඉන්නවා. දැන් ඉස්සර තිබුණා කැන්ඩියන් එකට එක එක විදිහේ වෙනස්කම් වෙනවා. හැබැයි මම ඒක නරක දෙයක් විදිහට දකින්නෙත් නෑ. මොකද ඉන්දියන් සාරි එක ඉන්දියන් ලෙහෙංගා එක ඉන්දියන් වෙඩින්ග්ස් වල සෑහෙන වෙනස්කම් වෙනවා. ඒත් අපි දකින්නේ එක ෆ්‍රේම් එකක මේක ඉන්දියන් වෙඩින් එකක් කියලා. ඉතින් ඒ වගේම ලංකාවේ ඇතුළෙත් ගොඩක් විදිහට වෙනස්කම් වෙනවා. කැන්ඩියන් එකේ මොඩර්න් කැන්ඩියන්ස් අපි ගොඩක් දකිනවා. කැන්ඩියන් ඩ්‍රෙසර්ස් දකිනවා. ඔය වගේ වෙනස්කම් දකිනවා. ඒ වගේම ගොඩාක්ම ට්‍රැඩිෂනල් හරිම විදිහට අර බෝරිච්චි අත නෙරිය දිග ප්‍රමාණය කිසි දෙයක් වෙනස් නොවි ඒ විදිහටම අදින කොටාශිකුත් ඉන්නවා. මම හිතන්නේ එතන තියෙන්නේ අපේ සංස්කෘතියට කොච්චර දුරට අපිට කැමැත්තක් තියෙනවද. මම එතන ඇත්තටම කිසිම තැනකදී ජජ්මන්ටල් වෙන්නෙත් නෑ. මම ඒක නරකයි කියන්නෙත් නෑ හොඳයි කියන්නෙත් නෑ. සමහර අය ඇත්තටම හරි ආසයි මොඩර්න් තින්කින් වලට මට වෙනස් දෙයක් කරන්න ඕනේ. ඒ වගේම තව හුඟක් තරුණ කට්ටියක් ඉන්නවා මට කවදා හරි මම බඳිනවා නම් මට ට්‍රැඩිෂනල් විදිහට මඳින්න ඕනේ. මට නෙළුම් මල් බුකේ එකක් ඕනේ නැත්නම් අරලිය මල් බුකේ එකක් ඕනේ. ඔන්න ඔය මයින්ඩ් සෙටප් එක මම හිතන්නේ ඒක ඔක්කොම අපේ ඔළුවෙන් අපි හිතන දේ අපිට ඕනේ කියන දේ. අර මම ඉස්සෙල්ලා කිව්වනේ වෙනම තෙරපි එකක් ෆැෂන් කියන්නේ කියලා. තමන්ගේ ස්පෙෂලි තමන්ගේ වෙඩින් එක දවසේ තමන් අඳින දේ තෝරලා තමන් එදාට ඇඳලා සන්තෝෂයක් ලබනවා නම් ඊට වැඩිය වටින දෙයක් නෑ මං හිතන්නේ නිර්මාණකාරයෙක්ට හෝ නැත්තම් බ්‍රයිඩ්ට එදා දවසට මං අද ලස්සනයි කියන දේ තමයි මං හිතන්නේ ඕනම කෙනෙක්ට හොඳම තෙරපි එක. ජානක මේ ෆැෂන් ඇතුලේ වයස කොහොමද බලපාන්නේ? කෙනෙක් ෆැෂන් එකක් කරද්දී තමන්ගේ වයස ගැන හිතන්න ඕනේ. මම නම් ඇත්තට මගේ පෞද්ගලිකව තේරෙනවා ෆැෂන් නැස්සේ වයසක් නෑ. ඒ කියන්නේ අවුරුදු 60ක විතර කෙනෙකුට අවුරුදු 25 තරුණෙක් අඳින ඇඳුමක් අඳින්න පුළුවන්. ඔව් අඳින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. සමාජය තුල මෙහෙම ඇඳොත් කෙනෙක් විහිළුවකට උපහාසයකට ලක් වෙන්නේ නෑ. සමාජයේ ගත්තා මෙහෙම. සමාජයේ ගොඩක් දේවල් අපිට කියනවා තමයි. අපිට ෆ්‍රේම් කරනවා තමයි. නමුත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ගේ අනන්‍යතාවය නම් තමන් ඩෙනිමක් හරි ෂර්ට් එකක් හරි සිරිප් දෙක දාලා යන්න පුළුවන් නම් ඒක තමන්ගේ අනන්‍යතාවයනේ. සභාපතිතුමා මේ ඔබතුමා මේ ගැන මොනවද කියන්නේ? ෆැෂන් ඇතුලේ කොහොමද වයස බලපාන්නේ? කෙනෙක් අවුරුදු 60ක කෙනෙකුට අවුරුදු 20 25 මේ නව යෞවනේ තරුණ තරුණියන් අඳිනේ වඳින්න පුළුවන්ද? ෆැෂන් ඇතුලේ වයස හිතන්නේ නැති වුණොත් සමාජය තුල අපි හදාගෙන තියෙන ප්‍රතිරූපයට බාධා වෙන්නේ නැද්ද? මං හිතන්නේ ඒක අරකින වගේ වේදන කියන වගේ එහෙම එකක් නැහැ. මොකද හේතුව තමන් අරකින වගේ පෞරුෂය පිළිබඳ ඉතා වැදගත් ඒ කාරණාව. මොකද තමන්ගේ පෞරුෂය තමන්ට තියෙනවා නම් මොකද මම විශ්වාස කරන දේ තමයි සිත වයසට යන්නේ නැහැ. වයසට යන්නේ ශරීරයයි.
හිත වයසට යනවා නම් කලාකරුවෙක් හැටියට මම කියන්නේ කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ අදහස් වයසට යන්නේ කවදාවත් එන්න වැඩි වෙනවා විතරයි. ඉතින් එතෙන්දී තමන්ට පුළුවන්කමක් තියෙනවා තමන්ගේ පෞරුෂය තුළ තරුණ අය වගේ ඇඳගෙන යන්න. සමහරට මෙහෙම වෙන්න පුළුවන් මම ඕන තරම් දැකලා තියෙනවා. දැන් සමහර ෆැමිලිස් වල දුව කියනවා අම්මට දැන් අම්මා ටිකක් වයසයිනේ දැන් ඉතින් සාරියක් ඇඳගෙන ගියනම් හොඳයි වගේ කියලා. ඉතින් මෙහෙම එන අවස්ථා තිබිලා තියෙනවා. මොකද අපිට මොකද ගොඩක් අය කරන්නේ තව කවුරු හරි කරපු දෙයක් තමයි කරන්න උත්සාහ කරන්නේ. මම මේ වෙඩින් වල කිව් කතාව ගත්තොත් ඉතින් ඒ අය තමන්ගේ ශරීරය පිළිබඳව වඩා මම දැකලා තියෙන්නේ කොහේ හරි තව කවුරු හරි ඇඳපු දෙයක් පිළිබඳ එයා ඒ වෙන කෙනෙක් ලස්සන දැකපු දේ තමන් කරගන්න තමයි එයා උත්සාහ කරන්නේ. ඒක ටිකක් ගැටලු සහගතයි. තමන්ට පුළුවන් නම් තමම වෙන්න තමන්ගේ ස්වභාවයට මේක හදාගන්න මම හිතන්නේ වැරදක් වෙන්නේ නැහැ. ඒතර වයස ප්‍රශ්නයක් නෑ. තමන්ට ඕන නම් ෆැෂන් එකක් ඕන වයසක තමන්ට කරන්න. මොකද අපි ජීවත් වෙන කාලය ඇතුළත අපිට අපේ ජීවිතේ එන්ජොයි කරන්න ඕන, සතුටු වෙන්න ඕන. තමන් කැමති දේවල් අඳින්න පුළුවන් වෙන්න ඕන. මේ තමයි අපි කියන නිදහස කියන එක. ඒ නිසා මම විශ්වාස කරන්නේ ඕන කෙනෙකුට පොඩි දෙයක් එකතු කරන්නත් කැමතියි. මොකද ගිය අවුරුද්දේ ජූනි මාසේ මගේ විවාහය සිදු වුණා. මම පොඩි කාලේ නම් ටොම්බොයි කෙනෙක් කියන්නේ ගොඩාක්ම ෆෙමිනින් විදිහට ඇඳපු ගෑනු ළමයෙක් නෙමෙයි. මම මගේ වෙඩින් එකට ඇඳේ ජම්ප් සූට් එකක්. පල්ලියට මම ඇඳේ ජම්ප් සූට් එකක්. ඒකට ඇත්තටම කියන්නේ ගොඩ දෙනේ බලපු ගමන් කිව්වේ ඔයා වගේම හිටියේ. මම හෙයාර් ස්ටයිල් එකක් දැම්මේ නෑ. මම මගේ කොණ්ඩේ කඩලා හිටියේ. මොකද අපි වුණාම එදා අපි හිතා ගන්න බැරි තරම් සන්තෝෂ වෙනවා. අපි ජීවිත කාලෙට මේක අපි හැමදාම සන්තෝෂ වෙන දෙයක්. මම සභාපතිතුමා කියපු දෙයට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ඒක ඒ දේ ඇත්තටම අපි ෆීල් කරන දෙයක් ඇත්තටම. විවාහයක් තුළ මේ රටේ සංස්කෘතිය සම්ප්‍රදාය අතිශය වැදගත්. සංස්කෘතිය සම්ප්‍රදාය අතික්‍රමණය කරලා ෆැෂන් කරන්න ගිහිල්ලා මේ වගේ අවස්ථාවල සංස්කෘතියට සමාජයට අපි අතින් වරදක් වෙන්න බැරිද? ඇත්තට මේ හැමදේම මට හිතෙන්නේ අපි ඔළුවෙන් හදා ගන්න දෙයක්. සංස්කෘතිය අපි ගිහිල්ලා බැලුවොත් එහෙම සීගිරිය බිතුසිතුම්බල එතන සංස්කෘතියක් තියෙනවා. හැබැයි එතන අපි නොදකින ඉතාමත් ලස්සනට දකින නිර්වතකුත් තියෙනවා. ඉතින් අපිට අපේ හියුමන් බොඩි එක නැත්තම් අපේ ශරීරය අපිට සෙලිබ්‍රේට් කරන්න පුළුවන් තැනක් එනවා නම් අන්න එතන ලොකු ජයග්‍රහණයක්. මොකද හැමදේම මනසනේ තියෙන්නේ. අපි ඒක දිහා නරක හැම් බලනවා නම් ඒක අපේ මනස. ඒක චිත්‍රය අඳිනකොට එයා නරක හැම් බලන්නේ නැතුව ඇඳන ඒක යාගේ මනස. ඒක මනසේ ඇත්තටම අපි කොච්චර දුරට දියුණු වෙනවද? අපි කොච්චර දුරට අපි ඒ දේ දකින්නවද කියන දේ තමයි මම දකින්නේ. මොකද අපි සංස්කෘතිය කිසිම වෙලාවක කඩකිරීමක් වෙන්නේ නැහැ. අපි නෝර්වේගේ ෆැෂන් ගැන කතා කරොත් එimhe සාරි ජැකට්ස් extremely short ගොඩක් කොටයි. ඒ දැන් අඳිනකොට කියන අම්මෝ මොකද්ද මේ සාරි හැට්ටට වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේක අපේම මුතුන් මිත්ත ඇඳපු ඇඳුම්. එතකොට චිත්‍රපටි පරණ චිත්‍රපටි දැක්කොත් එහෙම අපි දැකලා තිනවා ඉතාමත් සුන්දර ලෙස මයික්‍රෝ මිනි ඩ්‍රෙසස් සහ ෂෝට්ස් ඇඳගෙන චිත්‍රපටි වල රඟපානවා. හැබැයි දැන් අපේ නළුවෙක් නිලියක් ඒ වගේ ගවුමක් ඇඳොත් එහෙම අයියෝ දැක්කද මේ නිලිය ඇයි මෙහෙම ගවුමක් අඳින්නේ කියන තැනට එනවා. මේ හැමදේම අපේ ඔළුවේ සංස්කෘතිය කිසිම තැනක අපි ෆ්‍රේම් කරලා නැහැ. කුයේනිගේ සහ යක්ෂ ගෝත්‍රයන්ගේ ඇඳුම් අපි මිත් එකක් ඇතුලේ අපි දකින ඇඳුම කිසිම විදිහකට සම්පූර්ණයෙන්ම සර්වාංගය වහලා තියෙන ඇඳුම් අපි දකින්නේ නැහැ. ඉතින් ඒ හැමදේම අපේ ඔළුවේ අපි මවා ගන්න දේවල්, අපේ චිත්‍රවල අපි දකින දේවල්, ඒ හැමදේම අපි මවා ගන්න දේවල්. ඉතින් සංස්කෘතිය කවදාකවත් අපිට ෆ්‍රේම් කරලා දීලා නැහැ. මෙතනින් එහාට කැන්ඩියන් එකක් අඳින්න ඕනේ, හැමෝම කලිසමක් අඳින්න බෑ, සායක් අඳින්න ඕනේ, රෙද්දයි හැට්ටේ අඳින්න බෑ. මේ වගේ දේවල් කියලා තිබ්බට එහෙම කවදාකවත් අපිට ෆ්‍රේම් එකක් තිබ්බේ නැහැ නේ. මෙතනින් එහාට පැන්නොත් එම ඉවරයි දැන් ආයි ලංකාවට එන්න එපා කියන තැනක් නෑ ඇත්තටම අපිට. ඒ කියන්නේ අපේ ආගමික දේවල් වලට අපි රෙස්පෙක්ට් කරලා ඒ තැන දීලා සංස්කෘතියක් අපිට බ්‍රේක් කරන්න පුළුවන් කියලා බවුන්ඩරි එකක් දීලා නෑ. ඕන තරම් අපිට හිතන්න නිදහස දීලා තියෙනවා. අනිත් රටවල් වල අපි ඊට වැඩිය දකිනවා. දැන් යුරෝපේ වගේ අපි දකිනවා බෙල්ලේ ඉඳන් අත් දෙකට වෙනකන් ග්ලව්ස් වලින් වහලා. හැබැයි එහෙම කල්චර් එකක් අපිට කවදාකවත් තිබිලත් නෑ, අපි දැකලත් නෑ. ඉතින් මේ අපි කතා කරන දේ අපේ වැද්දන් අපි අදටත් ගියොත් එහෙම අපේ වන්නිලට්ටම හම්බුනාම එහෙම හරිම අමුතු කල්චර් එකක් නේ. අපේ ලස්සන්ට අපි කැකුලිය අඳන් ඉන්න අඳුම අර දැක්කම හැබැයි ඒක අපි දැන් මේ පරිසරයෙන් දන ඒ හැට්ට කොට වැඩි නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. සංස්කෘතිය questionable නේ. මොකද එතනදී ඕකේ වෙන දේ මෙතනදී නරක වෙන්න නම් ඒක මනසේ තනිකර මනසේ තියෙන දෙයක්. මනසෙන් අපි දියුණු වෙන්න කෙනෙක් අපි නිරුවත හරි ලස්සන විදිහට දකින්න පටන් ගන්නවා. මොකද අපි ෆැෂන් කරනකොට එතකොට චිත්‍ර කරනකොට හියුමන් බොඩි එක කියන්නේ මාස්ටර්පීස් එකක් කියන තැනනේ අපි ඉන්නේ. කිසිම වෙලාවක අපි දකින්නේ මේක චුට්ටක් අර මොකද මේක කරොත් එහෙම මේක කැත විදිහට පෙනේ. ඒක තනිකර හිතේ. අපි මම පර්සනලි හියුමන් බොඩි එක හුඟක් සෙලිබ්‍රේට් කරන කෙනෙක් ෆැෂන් ඩිසයිනින් වලදී සහ ෆොටෝග්‍රැෆි කරද්දී. මොකද අපි වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම මිනිස්සුත් එක්ක හින්දා.
ජානක මේ මෝස්තර නිර්මාණ ශිල්පියා කියන රැකියාවට ලංකාවේ ඇතුලේ තියෙන තැන නැත්තම් ඉල්ලුම් මොන වගේද? ලංකාවේ ඕන තරම් අපි දකිනවා මේ නිමි ඇඳුම් විලාසිතාගාර වලට ගිහිල්ලා ඇඳුම් මිලදී ගන්න. හැබැයි නිර්මාණ ශිල්පියෙක් මුණ ගැහිලා වෘත්තීමය උපදෙස් ගන්න, වෘත්තීමය සහාය ලබා ගන්න අපේ රටේ සූදානම් වෙන පිරිසක් ඉන්නවද? එහෙම ඔබේ සේවය ලබා ගන්න ලංකාවේ මේ තත්ත්වයක් හැදිලා තියෙනවද? ලංකාවේ එහෙම ඉන්නවා නැත්තේ නෑ. ලංකාවේ වෘත්තිමය විදිහට වැඩ කරන ඩිසයිනර්ස්ලා ගොඩක් ඉන්නවා. සයිකට්ටිගේ වැඩ කට්ටිය කරනවා අපි දකිනවා සහ ඒවා විකිනෙනවා ඉදිවල් වෙනවා සහ ඇත්තටම කියන්නේ වෘත්තීය නිපුණත්වය කියන එක වැදගත් වෙන්නේ සමහර අධ්‍යාපනයත් අවශ්‍ය වෙනවා යම්කිසි මට්ටමකට අපි ගන්න අධ්‍යාපනය සහ සර්ටිෆිකේට් එක. මොකද කියන්නේ ඩිග්‍රී එකක් උපාධියක් කියන දේ තිබ්බාම තියෙන වැලියු එකයි නැතිකොට තියෙන වැලියු එක අතර යම්කිසි වෙනසක් තියෙනවා. මොකද ඒක අපේ එක අතකට ආභරණයක් තමයි. අපි ප්‍රක්ටිස් කරන දේවල් එක්ක අපිට ආභරණයක් හම්බෙනවා. අපි ගන්න වෝඩ් එකක් වෙන්න පුළුවන්. අපිට අපි ගන්න අධ්‍යාපනය වෙන්න පුළුවන්. අපි රෙකමන්ඩ් කරන කට්ටියගේ දේවල් එක්ක තමයි අපේ නිර්මාණශීලීත්වය සහ ඊට අමතරව හැදෙන ප්‍රතිරූපය හැදෙන්නේ. එතකොට අපි ජීවත් වෙන විදිය, අපි කොහොමද ස්ටයිල් කරන්නේ, විශේෂයෙන් මේ ඩිසයින් කරන කෙනා. එයා මොන වගේ විදිහට හැසිරෙන්නේ? එයා අඳින්නේ කොහොමද? එයා කතා කරන්නේ මොනවද? එයාගේ ඉස්සරහා ෆියුචර් එක දකින්නේ කොහොමද? ඇඳුමක් දකින්නේ කොහොමද? සහ ඒ දෙක දැන් වෘත්තිමය මට්ටමේ ඉන්නේ ඔය වගේ දේවල් එක තමයි. එතකොට මම පර්සනලි ගත්තාම ලංකාවේ දැන් මම මාත් එක්ක තව ලංකාවේ ගොඩක් කටිනා මේ ෆැෂන් ඩිසයින් ෆීල්ඩ් එකේ අපිට ගොඩක් ඉන්නවා. කියන්නේ අපි ගත්තාම අපිට නැති වෙන්නේ අපිට වෘත්තිමය පැත්ත අඩුයි කියලා කියන්න අමාරුයි. නමුත් අර සමහර තැන්වල ඉන්නවා. ඒ කියන්නේ අර මම මුලින් කතා කරා කියලා ස්කිල් එක නැති මුදල් තියෙන ඒ වගේ කට්ටියක් මේක ඉන්නවා. නමුත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. තමන්ගේ ස්කිල් එක හැම වෙලෙම පොසිටිව් වුණා. තමන්ගේ දේවල් හැම වෙලෙම ඩිවෙලොප් වෙනවා නම් බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. ඉතින් ඒක නිසා අර වාකිය ප්‍රශ්නෙත් එක්ක නිර්මාණකරණයේදී ප්‍රොෆෙෂනල් කියන කැලල හැම වෙලෙම වැදගත්කම තිබ්බොත් හොඳයි. විලාසිතාවක් නිර්මාණය කරද්දී මේ ඔබ යොදන මහන්සිය, ඔබේ ශිල්පීය දක්ෂතාවය මේ සියල්ලටම ලංකාවේ හොඳ මිලක් නියම කරන්න පුළුවන්ද? ඒක මෙහෙමයි. අපි වටා හැදෙන බවසරියක් තියෙනවා. අපි දැන් මම ඇඳුමක් නිර්මාණය කරොත් ඒක ගන්න මා විශ්වාස කරන කට්ටියක් ඉන්නවා. මේ ඇඳුම මේ ඩිසයිනර් කරන්නේ. ඒතර මේක මම හැමදාම මට ඕනි විදිහට මේ වැඩේ වෙනවා. මම හරි ලස්සන මම දකිනවා. එයා මාව තීරුම් අරන් ඉන්නවා. එයා අපි දන්නවා දැන් අපි කියන කතාන බොඩි එක තමයි වැදගත්ම ෆැෂන් කොම් බොඩි එක. එතකොට ඒ බොඩි එකට ගැලපෙන එයාගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි මේ හැමදේම කරන්නේ ප්‍රොඩක්ට් එකක්නේ. එතකොට මේකට සොලියුෂන් එකක් අපි හැමලීම කරන්නේ. එතකොට අපි මම ගොඩක් වෙලාවට අපි ගොඩක් කරන්නේ පර්සනල් ඩිසයින්ස්, ඩිසයිනර් වෙයා. එතකොට අපි බලනවා හැම වෙලෙම ඒ කස්ටමර් කියන්නේ අවශ්‍ය නිර්මාණයක අවශ්‍ය පුද්ගලයා නිර්මාණය ඉල්ලන්නේ මොන වගේ අවස්ථාවකට, මොකද්ද අවස්ථාව සහ එයා මොන වගේ කෙනෙක්ද, එයාගේ කැරක්ටරිස්ටික්, එයාගේ ප්‍රොෆයිල් එක, ඔයගේ දේවල් හැමදේම අපිට බලන්න වෙනවා ඩිසයින් එකක් කරද්දී. එතකොට විශේෂයෙන් කියන්න ඕන. එතකොට අපි කියන මිල ගන්න කතා කරාම ලංකාවේ ඩිසයිනර් වෙයා ගන්න පිරිසක් ඉන්නව නැත්තේ නෑ. ඒක හොඳයි. එහෙම වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ රසාවත් එක්ක නම් පඩියක් ගන්නවනේ. ඒ පඩියට අනුකූලව තමන්ගේ දේවල් තියෙනවා. ජීවිතේ මේ ඇඳුමක් අඳින එක නෙවෙයි වැඩි හැම වෙලෙම තමන්ගේ පවුලේ කටයුතු තියෙනවා. ජීවිතේ ඉස්සරහට යන්න වාහනයක් ගන්න ඕනේ වගේ දේවල් මේ හැමෝටම තියෙන ඩ්‍රීම්ස්. ඒ ඩ්‍රීම් එක අස්සේ එක දෙයක් තමයි තමන් ලස්සන ඉන්නවා කියන එක. ඉතින් ඔය ඩ්‍රීම් එක සකසා කරගන්න අනිවාර්යෙන් අපි වුණත් ඕනම කෙනෙක් තමන්ගේ ගන්න මුදලෙන් තමන් උපයන මුදලෙන් යම්කිසි මුදලක් මාසික අයින් කරනවා. ඒක නැත්තේ නෑ. එතකොට අර වගේ අපි ඉස්සෙල්ලා කතාව කරා වගේ ඉතා ඉහළ මට්ටමේ තියෙන මුදල් වියදම් කරලා ගන්න බාණ්ඩත් මිනිස්සු විලදී ගන්නවා. සභාපතිතුමා මේ කර්මාන්තයක් විදිහට විලාසිතා කර්මාන්තය ඉදිරියට ගෙනියන්න නම් නිර්මාණ ශිල්පියා සඳහා නිසි වටිනාකමක් ලබා දෙන්න ඕනේ. විලාසිතා කර්මාන්තය ගැන නවරාජයේ ප්‍රතිපත්තිය ඔබතුමා අපිට පැහැදිලි කරා. ශිල්පීන් සඳහා ඔවුන්ගේ නිර්මාණ ශිල්පීන්ගේ වෘත්තීමය භාවය අග කිරීම සඳහා යම් වැඩපිළිවෙල් තියෙනවද? ඔව් මම හිතන්නේ ඒක මේ වෙනකොට සාකච්ඡාවෙන් පවතින සහ මේ ෆැෂන් ශාස්ත්‍රයේ වෙනම අමාත්‍යවරයෙක් වෙනම පත් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතා වැදගත් කියලා. මොකද මේ ෆැෂන් කියන්නේ ටෙක්ස්ටයිල් සම්බන්ධයෙන් වෙනම අවධානයක් යොමු කරලා තියෙනවා. කර්මාන්තයට කර්මාන්තය ඇතුලේ. ඉතින් මම කියන්නේ ඒක ඉතා වැදගත් කාරණයක්. ඔයි කියන ගැටලු සහගත තත්ත්වයන් සහ සියල්ල මේ වෙනකොට සාකච්ඡාවෙන් පවතින. මොකද මම සමහර ඒවයි මැදිහත් වෙලා තියෙන නිසා
ඉතින් ඒ ශේෂ්ත්‍ර ඇතුළේ ඔය කියන විදිහේ හැම පැත්තම බලන්න වෙන. උදාහරණයක් නිර්මාණකරුව මේක අඳුනා ගන්න වෙන ශේෂ්ත්‍ර වෙනම. ෆැෂන් ඩිසයින් කියන්නේ නිර්මාණකරුව කවුද? ඒව ක්‍රියාත්මක කරන අය කවුද? නිර්මාණකරුව හැමෝටම කර්මාන්ත කරන අයට නිර්මාණකරුව වෙන්න බෑ. ඔවුන් ෆැෂන් ඩිසයිනර්ස්ලා කියන වෙනම කට්ටිය. ඒගොල්ලෝ ඇඳලා අතින් ඩිසයින් එක හදලා ඒක යම් හඳුනා දීමක් දීලා එතනින් හැට ප්‍රොඩක්ෂන් එක කරන බවට පරිවර්තනය කරන්න ඕනේ. ඉතින් මේ වගේ අර සාමූහික ක්‍රමවේදයක් තමයි මේකට තියෙන්නේ. ඒකම ගත්තොත් අපේ රට අර ගත්තොත් කලින් කිව්වා වගේ මේ ටෙක්ස්ටයිල් සම්බන්ධයෙන් අපේ රට හරි ප්‍රසිද්ධයි. ලෝකෙ ගත්තොත් බ්‍රෑන්ඩ් වැඩිපුර යවන්නේ ලංකාවෙන් හදලා. හැබැයි මේකේ හබ් එකක් විදිහට අපේ රටේ නැහැ. ඉතින් මේවට සාකච්ඡාවෙන් පවතිනවා යම් ස්ථාන කීපයක් පිට රටින් තොග වශයෙන් ලංකාවට ඇවිල්ලා මේ භාණ්ඩ අපනයනය කරන්න පුළුවන් මට්ටමට ගේන හබ් එකක් හදන්න සූදානමක් මේ වෙනකොට සාකච්ඡාවෙන් පවතින. ඒකට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේව හරහා අර ශිල්පීන්ට වෙනම අවධානයක් යොමු වෙයි. ශිල්පීන් පිළිබඳ ඔවුන්ගේ ඉදිරි ගමන කොහොමද වෙන්නේ කියන පිළිබඳ සාකච්ඡාවෙන් පවතිනවා. ඉතින් මම හිතන්නේ සුබවාදී මේ දිහට බැලුවට කමක් නැහැ. අපි අපේ රටේ දේවල් අපි අඳින ගමම්ම අපි අපේ රටේ දේවල් පිටරට යවන්න පුළුවන් මට්ටමක් හදන එක තමයි මම විශ්වාස කරන අපේ ෆැන්ටසි එක. අපි කලාකරුවන් හැටියට එදිනදා අපි හිතුවේ අපේ රට විදිහට අපි අඳුනා ගන්න ඕනේ කියලා. ඉතින් එතනට හොඳ පරිසරයක් ගොඩනැගිලා තියෙනවා මේ වෙලාවේ. ඉතින් අපි සුබවාදී බැලුවොත් මම හිතනවා ඒක ඉදිරියේදී හොඳ තත්යකටපත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒක මම හිතනවා රජයක් හැටියට විතරම නෙමෙයි සියලුම ජනතාව සහ මේ ශාස්ත්‍රයට යෙදී ඉන්න අය පිළිබඳවම සාකච්ඡා කරන්න ඕනේ. මොකද පිටරටින් ගෙන්නන ගොඩක් දේවල් දැන් නතර කරලා තියෙන්නේ. විශේෂයෙන් ගත්තොත් රෙදි විශාල ප්‍රමාණයෙන් ගෙන්නන එක මෙහි වියන්න මැෂින් දාලා දැන් මේකට ආරම්භ කරලා තියෙනවා. ඒකම ඔය හෑන්ඩ්ලූම් බතික් කියන දෙක නතර කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේකට මූලාරම්භයක් හැටියට සුබවාදී බලන්න පුළුවන්. ඒක මම හිතන්නේ මේ වගේ තරුණ ෆැෂන් ඩිසයින් කරන එහෙම නැත්නම් පිටරටත් එක්ක මෙච්චර එක්ස්පීරියන්ස් තියෙන අය මේකට එකතු කරගෙන මම හිතන්නේ ගමන අපිට යන්න පුළුවන්. තව පොඩි දෙයක් ගන්න ඕනේ. අතන මේ ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකක්. කියන්නේ ලංකාව ශ්‍රී ලංකා මිනි ශ්‍රී ලංකා කියන එක අපිට හදන්න හොඳම වෙලාව මේක. කියන්නේ ඇත්තටම අපිට මේ මෑත කාලේ අපි ගත්තාම අපි අවුරුදු 15 විතර ගත්තාම අපිට ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකක් කියලා තිබුණේ නෑනේ. මීඩි USA මීඩි එහෙම හැමදේම දකින්නවා. මේ වෙලාවේ හොඳම අවස්ථාව මේක ප්‍රැක්ටිස් මේක කරන්න පුළුවන් නම් හැමෝම එකතු වෙන්න ඕන. අනික තව දෙයක් තමයි ගොඩක් වෙලාවට ලංකාවේ ලොකු ප්‍රොඩක්ෂන්ස් එනවා අපි හිතන්නේ වෙන්නේ නැහැ කියලා. වෙනකොට හැමතිස්සෙම ඩිසයිනර්ස්ලා, මේකප් ආටිස්ට්ලා, ෆොටෝග්‍රැෆර්ස්ලා මේ ක්‍රූ එක හැමතිස්සෙම පිට රටකින් එන්නේ. ලංකාවේ අපි පොදුවේ අපි කලාකාරයන්ව ගත්තම අපේ ටැලන්ට් එක එළියට එන ප්‍රමාණය අඩුයි. අපි ගොඩාක් අපිව පුෂ් කරන්න ඕනේ අපි දෙයක් කරන්න. හැබැයි ගොඩාක් ප්‍රොඩක්ෂන්ස් අපි හිතන්නේ නැති තරම් ලංකාවේ වෙනවා. ඉන්ටර්නැෂනල් ඒ කියන්නේ ඉන්දියන් සහ යුරෝපියන් ගොඩක් ලොකු ප්‍රොඩක්ෂන්ස් ලංකාවේ ඇතුලේ වෙනවා. මොකද අපේ ලංකාව පැරඩයිස් කියලා ඒගොල්ලෝ හඳුන්වන්නේ. ලොකේෂන්ස් හරි ලස්සනයි, මිනිස්සුත් එක්ක වැඩ කරන්න හරි ලේසි. මාස ගණන් මෙහෙ නතර වෙලා ඉන්න පුළුවන්. මොකද අපේ මිනිස්සු හරි හොඳට සලකනවා. වෙන රටවල ඒ දේ වෙන්නේ නැති නිසා. ඉතින් මේ ඒක පොයින්ට් එකක් මම හයිලයිට් කරන්න කැමති මේ වෙලාවේදී. අපේම ටැලන්ටඩ් ආටිස්ට්ලව මේ ප්‍රොඩක්ෂන්ස් වලට ඉන්වෝල්ව් කරගන්නවා නම් එතන ගොඩක් අපේ දෙයට අපි මාදරේ කරන්නේ නැත්තම් අනිවාර්යෙන් එතකොට තමයි ගොඩක් ටැලන්ටඩ් කට්ටිය ඊට පස්සේ පිට රට ඊට පස්සේ කියන්නේ මෙච්චර ලංකාවේ මේ ඉන්ඩස්ට්‍රි එකක් තියද්දි අයියෝ රටකට ගිහිල්ලා වැඩ කරන්නේ කියන ප්‍රශ්නේ අහනවා. ඒක වෙන්න හේතුව ලංකාවේ අගීමක් නැති වෙනකොට ලංකාවේ ආටිස්ට්ලා පිට යන්න පටන් ගන්නවා. ඒක පොඩි උදාහරණයක් දෙන්න දැන් මේ අසල ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න. දැන් ඔච්චකල් අපි සමාජවල එක කමර්ෂල්ස් වල පිට රටින් තමයි හැම ආටිස්ට් කෙනෙක්ම ගෙන්නන්නේ. ලොකු මුදලක් වියදම් කරනවා. නමුත් මෑත කාලෙදී මම පවා කරපු ඇඩ්වර්ටයිස්මන්ට් කීපයකම මේ ලංකාවේ ආටිස්ට්ලා මොකද වැලිව් එකක් හැදෙනවා. ඒ කියන්නේ මේක ඇයි අපිට මේක කරන්න බැරි? අපි කට්ටිය ඉන්නෝනේ කරන්න. කියන දේ හැදෙනවා. ඒතකොට ඒ ආටිස්ට් වැලිව් එකක් හැදෙනවා, මේ ස්ටාර්ස්ලා හැදෙනවා. ඒක වෙනවා. ඒක වුණාම ඇත්තටම හරි වැදගත් දෙයක්. මොකද ඩිස්නි ප්‍රොඩක්ෂන් එකෙත් අපේ ලංකාවේ පිරිමි ළමයෙක් ප්‍රොඩක්ෂන් එකේ ඉන්නවා. ඒක මම හිතන්නේ ලංකාවේ දන්නේත් නැහැ. මම මේ ළඟදී දැක්කේ. දැක්කට පස්සේ මටත් අදාහ ගන්න බැරුව ගියා. ලංකාවේ කෙනෙක් තමයි ඒකේ ග්‍රැෆික් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරනවා. ඉතින් ඒක ආඩම්බරයට කාරණයක් අපිට. ඉතින් මේ වගේ දේවල් තියෙනවා අපි අගයන්නේ නැති. මට එකට එකතු කරන්න ඕනේ මේ ඔක අපූර්ව කතාවක්. ඒ කියන්නේ අපේ දේවල් බඩු විතරක් නෙමෙයි අගේ නැති මිනිස්සුත් අගේ නැති වෙලා තියෙනවා. මම කියන්නේ ඒක වෙලා තියෙන්නේ කොච්චරද කියලා අපි දන්නවා මේ ප්‍රචාරණ කලා ශාස්ත්‍රය ගත්තට පස්සේ ඇඩ්වර්ටයිසිං වල
ඔගොල්ලෝ විශ්වාස කරන්න පිටරටවල් ඒ කියන්නේ ඉන්න හෙඩ්ස්ලා ගත්තොත් ක්‍රියේටිව් එක්සිකියුටිව් ක්‍රියේටිව් ඩිරෙක්ටර්ස්ලා විදිහට ගන්න අය මම වැඩ කරපු ආයතනේ මම කලින් ඇඩ්වර්ටයිසින් කරේ හිටියේ මේ ඉන්දියන් වලින් ආපු කණ්ඩායමක්. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? ඊටාම පහසු ක්‍රමයක්. ඒ කියන්නේ අපි නිර්මාණ කරනවා ඇතුලේ අපි හොඳ කන්සෙප්ට්ස් හදනවා. හැදුවාම එයාලා උඩින් ඉඳගෙන කරන වැඩේ තමයි මේ අපේ පොළවේ දේවල්. මොකද අපි තමයි අපේ පොළවේ දේවල් දන්නේ. අපි තමයි අපේ ගහකොළ අපේ තියෙන පොඩි දේවල් අරගෙන අපි නිර්මාණ වලට එකතු කරනවා. ඒකකොට ඒගොල්ලෝ කරන්නේ ඒක හොඳද නරකද කියලා තීරණය කරන තීරණාත්මක දෙන එක විතරයි. හැබැයි එන්නේ මිලියන ගානක සැලරි වලට. ඒකට හරි ලේසි මොකද ඉන්දියන් අයට ඒ රස්සාවක් හොයාගන්නවා කියන ලේසි පස් වැඩක් නෙමෙයි. ඒ නිර්මාණකරුවෙකුට අපි වගේ ෆයිට් එකක් නේ ඇත්තම ගත්තා අපේ රටේ තියෙන එකම ලේසි අපි රටේ ලේසි ඇත්තම රස්සාව ඕන තරම් හොයාගන්න පුළුවන්. හැබැයි ඉන්දියාව වගේ රටක් ගත්තට පස්සේ ඒ අයට නිර්මාණකරුවෙක් වෙලා එහි ඉන්න හරිම අමාරුයි. ඒතර ඒගොල්ලන්ට මෙහි ආවම නිකන් දිව්‍ය ලෝකයට ආවා වගේ තමයි තියෙන්නේ. ඒ නිසා මේ අපේ මම යෝජනා කරන්නේ අර කිව්වා වගේම මේ අපේ අයගේ ශිල්පී ඥාණය අඳුනාගෙන නැහැ. ඒගේ හැකියාවල් අඳුනාගෙන නැතුව අර පිටරටින් ආපු කෙනා විශාල විදියට රෙස්පෙක්ට් කරලා උන්ට ගෙවල් දීලා ඔක්කොම සියලුම මුදල් හදල් දීලා මේ තමයි ඒ අයට ඒ පහසුකම් දෙන්නේ. හැබැයි අපේ නිර්මාණකරුවෙකුට එහෙම සැලකීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සැලකීමක් කරනවා නම් අපේ අය යන්නත කොහෙද කියලා හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ තරම්ම දක්ෂ කණ්ඩායමක් අපේ ඉන්නවා. තව දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ඒ දේ හරියටම හරි මම හොඳටම පිළිගන්න දෙයක් සහ තව දෙයක් තමයි මේ වෘත්තීය මට්ටම වැඩි වෙද්දී අපේ හැම වෘත්තියකම අපි හදාගන්න අපේ සිස්ටම් එක. නැත්තම් කොච්චර මොනවා කතා කරත් වෙන්නේ පිටරටින් එනදී අපිට ආගන්තුක අපි ඒක ලස්සන පිළිගන්න එක. අපි දැනගන්න අපි තුන් ෆැෂන් ඩිසයිනර්ස්ලා අපි මෙහෙම වැඩ කරන්නේ. ලංකාවේ වැඩ කරන මේ සිස්ටම් එක අපිට තියෙනුනේ. නැත්තම් මේක හැමෝටම කඩේ යන්නයි හැමදේම කරන්න ගත්තාම මේ වැඩේ කරගන්න බෑ. ඒතර අපි හැමෝම ප්‍රොෆෙෂනල් වෙනවා කියන උතන තමයි. තවත් පොඩි දෙයක් එකතු කරන්න. අපි මේ ඒකතු කිරීම කරමු මේ විරාමයෙන් අනතුරු අපි සූදානම් විරාමයෙන් අනතුරු කතා කරන්න ලංකාවේ විලාසිතා කර්මාන්තය ගැන. විරාමයෙන් අනතුරු අපි ආයමත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද අපි කතා බහ කරමින් හිටියේ ලංකාවේ විලාසිතා කර්මාන්තය පිළිබඳව. කර්මාන්තයක් විදිහට ලංකාවේ විලාසිතාව ලෝකයට අරගෙන යන්න පුළුවන්ද? ෆැෂන් වල අලුත් ට්‍රෙන්ඩ්ස්. ලෝකේ හැදෙන අලුත් ෆැෂන් කොහොමද ලංකාවේ අපිට ගැලපෙන්නේ? මේ දේවල් පිළිබඳව අපි කතා බහ කරා. අපි ලබා ගත්තේ අවසන් විරාමයේ. අපිට තව බොහොම පුංචි වෙලාවක් විතරයි තියෙන්නේ මේ ගැන කතා කරන්න. රැෆෙලා ලෝකයේ අනිත් රටවල් වල ෆැෂන් එකක් හැදෙන්නේ කාලයත් එක්ක දේශගුණය බලපානවා භූ විෂමතාවය සංස්කෘතිය දේශපාලන වටපිටාව මේ හැමදේම හිතනවා. හැබැයි අපි කොහෙන් හරි දැක්ක දෙයක් ඒ ආකාරයෙන්ම අපිට ගලප ගන්න උත්සාහ කරනවා. මේක හරිද? මෝස්තර නිර්මාණ ශිල්පීන් ලංකාව ඇතුලේ කරන්නේත් ඒකමද? නැත්නම් ඔබ වැනි ශිල්පීන් මේ ලංකාවට ගැලපෙන විදිහට පිටරටින් දකින මෝස්තර වෙනස් කරගන්නවද? ඇත්තටම ඩිලාෂි මම ඔයාලට කියන්නම් අපේ ටෙක්නිකල් දේ. සාමාන්‍යයෙන් ඩිසයිනර්ස්ලාට අපිට ට්‍රෙන්ඩ් චාර්ට්ස්, කලර් කාඩ්ස් මේ දේවල් ලැබෙනවා. ලැබෙන්නේ ඇත්තටම පිටරටවල කියන්නේ පැරිස්, ලන්ඩන්, නිව්යෝර්ක් ෆැෂන් වීක්ස්, මිලාන් ෆැෂන් වීක්ස් වලදී ට්‍රෙන්ඩ්ස් අවුට් කරනවා. ට්‍රෙන්ඩ්ස් අවුට් කරනකොට ඒ අවුරුද්දේ ඒ ට්‍රෙන්ඩ්ස් අපි ෆලෝ කරනවා. ඒකත් එක්කම තමයි වර්ණ ඒ දේවලුත් එහෙම මේ කලර් කාඩ්ස් ෆැෂන් වලදී ඇඳුම් වලට විතරක් නෙමෙයි. සපත්තු, වොචස්, ෆෝන්ස්, සන්ග්ලාසස් ඉඳන් හැම දෙයකටම මේ දේ අදාළ වෙනවා. හෙයා කලර් එකේ ඉඳන්. ඉතින් මේ කලර්ස් අවුට් වෙනකොට ඒක ලෝකෙ පුරාම හැම ඩිසයිනර් කෙනෙක්ටම හම්බෙන කලර් කාඩ්ස්, ට්‍රෙන්ඩ් චාර්ට්ස් හම්බෙනවා. මේ හම්බෙන දේ අපි කොහොමද අප්ඩේට් කරන්නේ? අපි කොහොමද ඒකෙන් ඉන්ස්පයර් වෙලා දේවල් කරන්නේ කියන එක තමයි. ඒ කියන්නේ අපි දෙයක් එහෙන් ගන්නවා නෙමෙයි. ඒක අපිට දැන් සාමාන්‍ය සිලබස් එකක් හම්බෙන්නේ ඉස්කෝලේදී. ඒ වගේ හැම ඩිසයිනර් කෙනෙක්ටම නිකුත් වෙන දෙයක්. එතනින් එහාට අපි ෆ්‍රේම් එකේ ඉන්නවද එතනින් එළියට යනවද කියන එක අපිට අදාළ දෙයක්. හැබැයි සාමාන්‍යයෙන් අපිට ගයිඩ්ලයින් එකක් හම්බෙනවා. ඕනම ඩිසයිනර් කෙනෙක් කියන්නේ wgsn.style.com ඔය වගේ සයිට්ස් කීපයක් තියෙනවා. ඒකේ කට්ටියට යන්න පුළුවන් කට්ටියට අනිවාර්යෙන් මේ දේවල් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ කාලේ මේක තමයි, මේ කාලේ මේ ෆැබ්‍රික් එක, මේ කාලේ මේ දේවල් කියලා. දැන් ඒ ෆැබ්‍රික් එනකොට ඒ වලට අපේ ලිනන් එද්දී අපිට ලංකාවේ හැන්ඩ්ලූම් පාවිච්චි කරන්න පුළුවන් කියන තීරණය අපි ගන්නෙ. මේ කාලේ මේ මොනවද ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන විලාසිතා? සෑහෙන ගොඩක් තියෙනවා ලංකාවේ කට්ටිය ෆලෝ අප් කරන. අපි දැකලාත් ඇති. මොකද ගොඩක් වෙලාට ලවුන්ජ් වෙයි. එහෙම නැත්නම් ඔය අපි දකිනවා අපි රිලැක්ස් එකේ ඉන්න ඇඳුම් සාමාන්‍යයෙන් ෆැෂන් වල ඊවනිං වෙයාර් දක්වා ගිහිල්ලා තියෙනවා. අපි මේ ළඟදී දැක්කා ක්වොරන්ටයින් පීරියඩ් එකේ බලන හැමතැනම ට්‍රැක් පෑන්ට්ස්, වෙල්වට් පෑන්ට්ස් ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් දැන් ඔය වෙල්වට් පෑන්ට්ස්, ෆ්ලැනල් ෆැබ්‍රික් එකකින් එන පෑන්ට්ස් ලංකාවට ගොඩාක් සුදුසුත් නැහැ. හැබැයි අඳිනවා
නම් අඳින්න බැරි තත්ත්වයකුත් නැහැ. මොකද AC එකේ ඉන්නවා නම් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එහෙම අඳින්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි winter wear, fur jackets මොකද දැන් පටන් ගන්න fall winter season එකනේ පිට රටවල් වල. අපිට fall winter season එකක් නැහැ. මේ වර්ෂාව මේ දවස්වල ඇදහැලෙන එක වෙනම කතාවක්. ඒක fall winter season එකේ දෙයක් නෙමෙයි නිසා. එහෙමත් සීතල නෑ අපිට වැස්සත්. ඔව් ඒක අපිට දරා ගන්න පුළුවන් කමක් තියෙනනේ. මොකද අපිට එහෙම දරා ගන්න බැරි සීතලක් දැනෙන්නේ නැති නිසා. ඉතින් ඒ හින්දා ලංකාව ඇතුලේ අර ඉස්සරහපු ප්‍රශ්නේ මේක කොච්චර කට්ටිය එහෙන් අහුලා අරගෙන මෙහෙට පාවිච්චි කරන එකක් නැත්තෙමත් නෑ. මම ඕ කියන්නෙත් නෑ, මම නෑ කියන්නෙත් නෑ. හේතුව අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඩිසයිනර්ස්ලාට ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඒත් ඩිසයිනර්ස්ලා නොවන කට්ටිය ගොඩක් වෙලාට Instagram දැන් ජෙනරේෂන් එකේ Instagram ජෙනරේෂන් එකනේ. මේ ආටිස්ට් මොකක්ද දැන්ද මේක මටත් ඕනේ. ගෙදර ළඟ ඉන්න ටේලර් ගාවට ගිහලා ඇඳුම මහගෙන ඒක වැරදි හෝ හරි හෝ ඒ ලුක් එක අචීව් කරන්න මහන්සි වෙන ප්‍රමාණය වැඩිනේ. ඉතින් මේක මම හිතන්නේ ඒක හරි අහිංසක ආසාවක් මිනිස්සු ඔළුවේ හැදෙන. මොකද ෆැබ්‍රික් අන්ඩර්ස්ටෑන්ඩින් එක ඩිසයිනර්ස්ලා නොවන අයගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් පොඩි හෝ නොලෙජ් එකක් මම මේ දේ කරනවද නැද්ද කියන එක තමයි මේ වගේ කතා භාගින් අපිට දෙන්න පුළුවන්. මොකද ඒක ඇතුළේ ස්ටඩි කරන්න දේවල් ගොඩක් තියෙනවා. දැන් මොන ෆැබ්‍රික් එකද කොයි වෙලාවටද මොකද සමහර වෙලාවට දාඩිය සාමාන්‍ය විදිහට උරා ගන්න නැති ෆැබ්‍රික් එකක් ඇඳලා දාඩිය දාන වෙලාවක හිටියොත් එහෙම කලන්තේ දාන්න පුළුවන් කෙනෙක්ට. ඒ කියන්නේ අපේ ශරීරය ඇතුලේ වෙනස්කම් වෙන නිසා. මොකද අපි ඉන්න ක්ලයිමේට් එකත් එක්ක ඔය වගේ පොඩි දේවල් තියෙනවා සාමාන්‍යයෙන් දන්නේ නැති. මොකද අපි සමහරවිට දකිනවනේ ඉස්කෝලවල ස්පෝර්ට්ස් මීට් කාලේ අපි දකිනවා ළමයි කලන්තේ දානවා. ඒත් ගොඩක් වෙලාවට අම්මලා උදේට ජර්සි එකක් අඳලා ඉවොත් ළමයා ඒ ජර්සි එක පිටින් දවල් 12 වෙනකන් ඉන්නවා. හැබැයි ඒ ළමයා දන්නේ නැහැ ජර්සි එකේ මොනවද තමන්ගේ ශරීරයට වෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඒ රස්නේ උහුලා ගන්න බැරුව කලන්ත දානවා. ඉතින් මේ වගේ හුඟක් සරල දේවල් තියෙන ඩේ ටු ඩේ අපේ ලයිෆ් ස්ටයිල් එකටත් අවශ්‍ය වෙන. ඒත් අර මං කිව්වා වගේ අහිංසක ආසාවක් තමයි ගොඩක් වෙලාවට ෆැෂන් දැකලා සාමාන්‍ය කෙනෙක්ට ආස හිතෙන්නේ මටත් මේක කරන්න ඕනේ කියලා. ඩිසයිනර්ස්ලට නම් අර විදිහට ටෙක්නිකල් ගයිඩ්ලයින් එකක් තියෙනවා. ෆලෝ කරන නොකරන එක ඩිසයින් එක අතේ තියෙන දෙයක්. හැබැයි ටෙක්නිකල් ගයිඩ්ලයින් එකක් හම්බ වෙනවා. ජානක මේ කෙනෙක් ෆැෂන් කරනවා නම් ලස්සන ඇඳුමක් ඇඳට වැඩක් නැහැ. හිසේ සිට පාදාන්තය දක්වාම ගලප ගත්තේ නැත්නම් ඇඳුම විතරක් එක්ක සමාජයට යන්න බෑ. අපි මතක් කරමු කෙනෙක් ෆැෂන් කරන්න කැමති නම් ඇඳුමට ගැලපෙන්න හිසකෙස් කරාමු මේ දේවල් සපත්තු කොහොමද ගලප ගන්නේ? ඉතින් තියෙන එකක් තමයි සමාජයට අපි දකින ස්ටාර්ස්ලා. يعني අපි දකිනවා ටීවී එකේ දකිනවා ෆිල්ම්ස් වල දකිනවා එක එක නළුන්ලු ඉන්නවා. ඒ කට්ටිය තමම අනන්‍යතාවයට තමන් ඔලුවේ සිට කකුලේ දක්වාම එක ස්ටයිල්ස් කරනවා. හෙයා ආටිස්ට් කෙනෙක් වෙන යූස් කරනවා, හෙයා කලර්ස් දානවා, එක දේවල් කරනවා. අද මෙහෙමයි සමහරට මූණේ තියෙන සමහර ෆීචර්ස් වල වෙනස් කර ගන්නවා. ඒ දේවල් තියෙනවා. ඒක ඉතා එක්ස්ට්‍රීම් අපි එහෙම ඉස්සරහට ගියොත් එහෙම කතා කරන්න පුළුවන්. නමුත් ඒ වගේම තමයි අපි ජීවිතයට පොඩ අපි අනිත් පැත්තට අපි සාමාන්‍ය ජන ජීවිතෙද්දී අපි හැමෝම තමන්ට අඳින්න පුළුවන් දේවල් මොනවද කියන එක අපි තේරුම් ගන්න ඉන්න. මම දන්න තරමින් මේ දැන් මෑත කාලේ ඉඳන් හැමෝම දන්නවා සාමාන්‍ය සමන්ත ලස්සන මොනවද කියන එක තීරණය කරන්න. ඒකත් තමයි මේ තියෙන සෝෂල් මීඩියා සහ මේ ඉන්ටර්නෙට් අපිට බලන්න පුළුවන් ටග් ගාලා ෆෝන් එකක් ස්මාර්ට් ෆෝන් එක හැමෝගෙම අතේ තියෙනවා. අපි ටග් ගාලා වචනයක් කිව්වොත් එimhe ස්මාර්ට් කැෂුවල් ෆෝන් ටග් ගාලා බලනවා ස්මාර්ට් කැෂුවල්. මේ වගේ තමයි ස්මාර්ට් කැෂුවල් කියන්නේ. සාමාන්‍ය කාටවත් ෆැෂන් එක නොලෙජ් එකක් නැහැ කියලා කියන්න බෑ. සහ ගොඩක් ඩිවෙලොප් වෙලා දිනවා. බලන්න සාමාන්‍යයෙන් නොදන්නා කෙනෙක් වුණත් අපි මං හිතන්නේ නොදන්නා කෙනාලා කොටක් දැන් අඩුයි. ඇත්තටම එහෙම නෑ. සාමාන්‍ය ෆැෂන් ස්ටෝර් එකට ගියාම මේ වින්ඩෝ ෆැෂන් අපිට සාමාන්‍යයෙන් ගලපලා තියෙන මේ ඇඳුමට ගැලපෙන්නේ මේ කලිසම හරි සරල. මේ සපත් දෙක තියෙන පැත්තකින් මේ තොප්පිය මේ කණ්ණාඩි දෙක මේ එක කිට් එකක් හදලා තියෙන. ඒක අතර වෙන්න ඕනේ. හරි හොඳයි. කියන්නේ අපිට ෆැෂන් ස්ටෝර් එක කියන්න බෑනේ. එක්කෙනෙක් තියලා ඔයාලට ගැලපෙන්නේ මේක මේ කියලා කියන්න කෙනෙක් හදන්න බෑ. ඒක ඉන්ඩිවිජුවල් ඩිසයිනර් කෙනෙක් යාගේ ස්ටෝර් එකේ යාට පුළුවන් ඔයාට පස්සේ පොඩි කතා බහක් එක ඒ ක්ලයන්ට් එක්ක කතා කරලා මෙහෙම ඒක ඒ ඩිස්කෂන් එක යන්න පුළුවන්. නමුත් අර වගේ ලොකු තැන් වල සාමාන්‍ය සමාජයේ ටවුන් වල අපිට ඒ වැඩේ කරන්න බෑ. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒක අර වගේ දෙයකින් ඇත්තටම සාමාන්‍යයෙන් ෆැෂන් වින්ඩෝ ඒ කියන්නේ අපිට පුළුවන් මේ කඩේ ඉස්සරහා තියෙන මේක ෂෝකේස් එකේ අපිට අලුතෙන් ගෙන ස්ටයිල් එකක් ඒ කට්ටිය ෂොප් එකට ගෙන ඇඳුමක් දාලා තියලා අපිට එතකොට අපිට පුළුවන් මේ වගේ සමහර මම දැකලා තියෙන සමහර කට්ටිය අහනවා කඩේ කට්ටිය ෂොප් එකේ කට්ටිය අර ඇඳුම් අර වගේ තව ඇඳුම් නැද්ද මට මේක නැද්ද ඒක ටග් ගාලා ඒ වෙලාවට හැබැයි අර පුළුවන් නම් හොඳයි ඒ ෂොප් එකේ ඉන්න කෙනෙක්ට අඩුම ස්ටයිල් ගැන කියලා දෙන්න කෙනෙක් හරි කවුරු ඇඩ්වයිස් කෙනෙක් ඉන්නවා නම් මම හරි කැමති එහෙම දන්නේ නැති කෙනෙක්ට ඒ ෂොප් එකේ උදව් කරනවා. නමුත් මම පර්සනලි මම ඔය අපේ වැඩවලට අපි ෂොප්ස් එකේ යද්දි සමහර කට්ටිය සමහර අපේ අම්මලා වගේ කට්ටිය ඉන්නවා තේරෙන්නේ නැහැ ඒ කට්ටිය මොකක්ද අදින්නේ මෙහෙමද කියලා. තෝරනවා. ඒ ෂොප් එකේ ඉන්න කෙනා දන්නේත් නැහැ.
එතකොට ඒ වෙලාවට මම උදව් කළේ මොකක්ද දාන්න ෆන්ක්ෂන් එක මොකක්ද මොන වගේ එකක්ද ඒතර අහලා ඒකට උදව් කරන එක දෙයක් කරන්න පුළුවන් මම කියන්නේ අර ඒකින්ද සමාජයේ දැන් තියෙන දේවල් ඉතා ඉහළ මට්ටමින් තියෙනවා ඕනම කෙනෙක්ට තියෙනවා තමන් අඳින ෆැබ්‍රික් එක මොකද්ද තමන් අවුවට අඳින්න මොකද්ද රැට අඳින්න මොකද්ද පාටි අඳින්න මොකද්ද කියන එක යම්කිසි අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් තමන් කරන දේවල් ගැන විශේෂයෙන් තමන් කන බොන කෑම ඉදා යම්කිසි මට්ටමකට මෑත කාලේ ඉදා හැමෝටම තියෙනවා තමන්ගේ ෆිගර් මේන්ටේන් කරන්නේ කොහොමද. ඒකට හැමෝටම ලස්සන අඳින්න පුළුවන් මුලින් කතා කරා වගේ අර ලංකාවේ වගේ රටවල් තියෙන UK size 8 6 to 10 වගේ තියෙන 12 to sizes වලට යන්නේ කොහොමද. එතකොට ඒ වගේ දේවල් ගොඩක් කට්ටිය මේන්ටේන් කරනවා මොකද එක්සර්සයිසස් කරනවා. මේ තමන්ගේ يعني කෑම බීම ඉදා ෆැෂන් කරනවා හැමෝම තමන්ගේ ෆැෂන් එක හදන් තියෙනවා හැම දෙයකටම පහසුන විදියට ඒකින්ද ඒක ඉතා හොඳ ආකාරයෙන් දැන් ලංකාවේ වෙනවා. ඒක සතුටුදායකයි. රැෆල මෑත කාලේ මේ ලංකාවේ ෆැෂන් ඩිසයිනර්ස්ලා කරපු බොහෝ අත්හදා බැලීම් නිර්මාණ කතා බහට ලක් වුණා. හොඳට වගේම නරකට. ඔබටත් ඒ වගේ අත්දැකීම් ඇති ඕන තරම්. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් නිර්මාණයක් කරන්නේ කතා බහට ලක් වෙමින් රැල්ලක් හදන්නද නැත්නම් නිර්මාණයක් ඉදිරිපත් කිරීම සඳහා? නිර්මාණයක් ඉදිරිපත් කරන්න. මොකද ගොඩක් වෙලාවට අපි හිතන්නේ නැති විදිහට මොන හරි දෙයක් අපි එළියට දාපුවම කට්ටිය ගැන කතා බහ කරන්න පටන් ගන්නවා වෛරල් වෙනවා. ඒත් අපිට මෙන්න මේ ටැබ් එක නැහැ මේක අපි කරන්නේ මේක වෛරල් කරගන්න හරි කට්ටිය අතර කතා බහට ලක් වෙන්න කියලා නෙවෙයි නිර්මාණයක් කරන්නේ නිර්මාණ ශිල්පියාගේ ඔළුවේ මැවෙන දේ. එතනින් එහාට ඒක පිළිගැනීම කොච්චරක්ද පිළිගැනීම කොච්චර අඩුයිද කියන එක අපි දන්නේ නැහැ. අපිට ඒ මාක් එකක් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ ඒක අවුට් කරාට පස්සේ කට්ටිය කැමතිද අකමැතිද අවුට් වුණාට පස්සේ තමයි දැනගන්නේ. මොකද කිසිම කෙනෙක්ට හිතන්න බෑ මම දැන් මේ කරන දේ මම මේක හිට් වෙන්න කරන්නේ. නැත්තම් මේක බැනුම් අහන්න කරන්නේ. මේක ෆේමස් වෙන්න කරන්නේ. එහෙම ඇත්තටම ටැබ් එකක් තියාගන්න අමාරුයි අඩුලාශි. මොකද අපි ඉන්න ෆීල්ඩ් එකේ අනුව බැලුම් අහලා තියෙනවද? එහෙම අලුත් අත්වල බැලීම් කරන්නේ? අනිවාර්යෙන්. මොකද මම ගොඩාක් මම දැන් මේ මගේ 13 වෙනි අවුරුද්ද. මේ අවුරුදු 13 පුරාවට මම සෑහෙන අමුතු එක්ස්පෙරිමන්ට් කරපු එක්කෙනෙක්. මම චූටි කාලේ ඉඳන් එහෙමයි ඉස්කෝලේ කාලේ ඉඳන් මම ඉස්කෝලේ පනිෂ්ලක් තියෙනවා අමුතු එක්ස්පෙරිමන්ට් කරලා අපේ අම්මගේ තාත්තගේ ගෙනල්ලා ටීචර්ස්ලා කියනවා මේ ළමයා මොනවද මේ කරන්නේ කියලා. හැබැයි ඒ දේවල් ඒ අවුරුද්දේ නෙමෙයි තව අවුරුදු 5ක් විතර ගිහිල්ලා ගොඩාක් හොඳ නිර්මාණ වෙලා තියෙනවා පිටරටවල් වලට ගිහිල්ලා ඇගීම් ලැබපු විදිහේ. ඉතින් මම හැමතිස්සෙම ඒ විදිහට හිතුවා අනික කෙනෙක් අපි දෙයක් කරලා ඉවරනාට පස්සේ කෙනෙක් එකට කැමතිද අකමැතිද කියන එක අපි කවුරුත් අපේ ගැන හිතන දේ ගැන හිතලා නිර්මාණයක් කරන්න තැනට ගියොත් අපි නිර්මාණ ශිල්පිනියක් හෝ ශිල්පියෙක් වෙන්නේ නැහැ. අපි වෙන්න ඕනේ අර ඒ වතුර වගේ වෙන්න ඕනේ. අපි ගලාගෙන යන්න ඕනේ. මොකද අපි එක තැනකදී හිර වෙලා දෙයක් කරනවා කියන්නේ අපි තව හැමෝම සන්තෝෂ කරන්න අපිට දේවල් කරන්න බෑ. හැබැයි අපිට දෙයක් කරාට පස්සේ එක්ස්පෙරිමන්ට් එකක් කරලා මේ දේ වැරදි කියලා හිතුනොත් ඒ තේරුම් ගැනීම, ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එකේ නොලෙජ් එක ක්‍රියේටිව් කෙනෙක් විදිහට අපිට තියෙන්න ඕනේ. ඒක සාමාන්‍ය දැනීම. මම දැන් මේක කරා ඒ වුණාට මේක හරියන්නේ නැහැ මෙතනින් එහාට මේක ආයිමට කරන්න බෑ කියලා. හැබැයි දෙයක් හරියනවා නම් කෙනෙක් බයිනවා නම් ඒත් කමක් නැහැ මම මේක ඉස්සරහට කරනවා මොකද මම දන්නවා ඉස්සරහ මට විෂන් එකක් තියෙනවා නම් හොඳම එක්සැම්පල් එක හීරෝ හොන්ඩා. වයිෆ් පවා දාලා ගියා කරන දේ මොකද්ද මේ යකඩ ගොඩක් අරගෙන කියලා. ඉතින් අදටත් එයාගේ නම හොන්ඩා අපි හීරෝ කෑල්ලක් දාන්නේ. එයා හීරෝ කෙනෙක් විදිහට පාරේ ඉඳලා කන්න නැතුව අහුලගෙන කාලා එහෙම ඉඳලා තමයි ඇත්තටම මේ ලොකු වෙනසක් කරේ. ඉතින් අපි වෙනසක් කරන්න යනකොට එතන ගල්මුල් තියෙනවා. අපි එතනින් කොහොමද ඉස්සරහට යන්නේ කියන එක අපිට විෂන් එකක් තියෙන්න ඕනේ. හැබැයි වැරද්දක් වෙනවා නම් එතන ඒ වැරද්ද හදාගන්න පුළුවන් විදිහේ නිහතමානීකමක් සහ නොලෙජ් එකක් තියෙන්නත් ඕනේ ආටිස්ට් කෙනෙක්ට. ඕනම ෆීල්ඩ් එකකට අපේ ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි ඕනම ෆීල්ඩ් එකක ආටිස්ට් කෙනෙක්ට කලාකාරයෙක්ට ඒ සාමාන්‍ය දැනීම තියෙන්න ඕනේ. ඒක බ්ලෙසිං එකක්. ඒක නැත්තම් දුර යන්නත් අමාරුයි. මොකද එක තැනකදී හිර වුණාට පස්සේ තමන්ගේ නිර්මාණය බදාගෙන මම මේකෙන් ඉස්සරහට යන්නේ නැහැ කියන තැන අපිට ඉන්න බෑ. අතහැරීමත් එක්තරා විදිහක කලාවක්නේ. එක තැනකදී අතාරින්න වුණත් අතාරලා ඉස්සරහට යන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. මට අනිවාර්යෙන් කිව්වා වගේ බැනුම් හපු වෙලාවල් තියෙනවා. මොකද මගේ ස්ටයිල් එක ගොඩක් ඩාර්ක් නිසා. ඩාර්ක් කියන ස්ටයිල් එක මෙහෙට ගොඩක් අලුත් හින්දා. ඉතින් ඔය ගොතික් ස්ටයිල් එක ඉස්සරහට අරන් යනකොට බැනුම් අහපු ප්‍රමාණ අනන්තයි මේ අවුරුදු ගානට. දැන් තමයි ඇක්සෙප්ට් කරලා තියෙන්නේ මගේ ස්ටයිල් එක. ඒක තව දෙයක් තමයි ඒ කියන්නේ අතරම අර අපි දෙයක් කරද්දී අපිට ස්ටෝරි එකක් තියෙන්න ඕනේ. අපි නිකම්ම ඩිසයින් එකක් කරන එක නෙවෙයි වැඩි. අර හැම වෙලේම අපි බලන්න ඕනේ අපි මේකට හේතු අපි දෙයක් කරද්දී අපිට හේතු තියෙනවා. අපි නැත්තම් අපි දෙයක් ඇහුවොත් ඇයි මේ බටන් එක දැම්මේ? ඇයි මේ ෂේප් එකක් ගත්තේ කියලාදී අපිට තියෙන්න ඕනේ ස්ටෝරි එකක්. අපි මේ කෙනෙක්
පුද්ගලික ෆැෂන් කරන්නේ මේ තමන්ගේ ඔබ ඔය කියන කතාව ස්ටෝරි එකක් තමන්ගේ කතාවට තමන්ගේ අනන්‍යතාවයට ගලප ගන්න ඕනේ. ඒක පුළුවන්. ඒක අදින් පුළුවන්. මම නේම කරන්න ඕනේද? ඒක කියන්න ඕනේ නමුත් හිතේ හරි තියෙනවා නම් මම මේක කරේ දැන් මේ මගේ විදිහ මේ මගේ මම ගොඩක් කලාට දැන් හිතන්නකෝ මට ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා නම් ඩොක්ටර් කෙනෙක් නම් මම හැමතිස්සෙම කරන දේ තමයි මම ක්ලයන්ට් එක විනාඩි 15ක් විතර කතා කරනවා. ඔයාගේ ජොබ් එක මොකක්ද? ඔයා මැරිඩ්ද? ඔයා කොයි වගේ බෑග්ග්‍රවුන්ඩ් එක කෙනෙක්ද? පර්සනල් දේවල් නෙමෙයි. ඒත් එයාගේ පර්සනැලිටි එක අඳුරගත්තම දැන් අර අපි ඩිසයින් කර දැන් ඔයාට ඩිසයින් කරනවා නම් අනිවාර්යෙන් ඔයත් එක්ක මම කතා කරන්නේ ඩුලාෂ් ඔයා ආස දේවල් මොනවාද? ඔයා කොයි වගේ කෙනෙක්ද? දැන් ඔයා ආස රෝස පාටට මම ඔයාලට කළු ඇඳුමක් ඩිසයින් කරා කියන්නකෝ. ඔයා හිතන්නේ අයියානේ මං වගේ නෙමෙයිනේ මේක කියලා. එහෙම එකක් තියෙනවා. සමහරවිට ඒ කියන්නේ ඒ කෙනාගේ දේවල් එයාවත් දන්නේ නැහැ සමහරවිට. අපිට පුළුවන් මේ කතා බහෙන් සහ ඒ දේවල් හඳුනා ගන්න. එතකොට සමහරට කරන නිර්මාණ ඉතා යන්නේ එයා හිතන්නේ කවද අවුරුදු ගානක්වත් එහෙම ඇදලා නැහැ ජීවිතේට. හැබැයි ඉතින් පස්සේ දිගට මේක මේන්ටේන් කරනවා. අනික එතකොට තමයි අපි ඩිසයිනර් කෙනෙක් ඕනේ කියන කැලට එන්නේ. නැත්නම් ඒක තමන්ට උන ඩිසයින් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒතකොට තමන්ට තියෙනුනේ පොඩි අර හැම වෙලෙම මම මේකද මම මොනවා කිව්වොත් මම මේකට මොකක්ද කියනවා. මට හේතුවක් දෙනවා. අහන්නේ අයියෝ මේ සපදේ දාගෙන ආවේ. අයියෝ මෙහෙම ආවේ කියන එක නෙවෙයි වැඩි. ඒකදී මම අර කම්ෆර්ටබල් සෝන් එක ඉඳගෙන හැම වෙලෙම තමන් කම්ෆර්ටබල් වෙන තරමටම හරි පහසුයි මේකේ ෆැෂන් කරන්න. හැම වෙලෙම. රැෆලා මේ ෆැෂන් එකක් ඇතුලේ කෙනෙකුට අනන්‍යතාවයක් නැත්නම් අයිඩෙන්ටිටි එකක් හදාගන්න පුළුවන් නේ. අපිට මතක් වෙනවා එල්විස් ප්‍රෙස්ලි කියද්දි මොහුගේ ස්වභාවය. අපිට මතක් වෙනවා මේ ඩයනා කුමරිය කොණ්ඩේ හදපු විදිහ. අපිට මේ අපේ අනන්‍යතාවයක් හදාගන්න ෆැෂන් එක භාවිතා කරන්න බැරිද? අනිවාර්යෙන් පුළුවන්. මොකද ෆැෂන් පාවිච්චි කරන ගමන් ස්ටයිල් කියන දේ තමයි එතන ඉස්මතු වෙන දේ. මොකද ෆැෂන් එකක් ඇතුලේ අනන්‍යතාවයක් හදන්න පුළුවන්. හැබැයි ඒ වගේ කොපීස් ගොඩක් තියෙනවා. ඒත් ස්ටයිල් එකක් ඇතුළේදී අපිට දෙයක් අපි හදාගන්නකොට ඒක සමහරවිට දැන් අපි දැන් ඔයා කිව්ව දේවල් එතකොට මම ඉස්සර කිව්වාගේ මයිකල් ජැක්සන් ලතා මංගেশකර් අපි හිතන්නේ නැති ෆැෂන් අයිකොන්ස් නොවන කට්ටිය. ලංකාවෙත් එහෙම චරිත තියෙයි. බෑටම් දේශපාලන චරිත අනිවාර්යෙන් සාරි හට්ටෙන් අපි වුන් අඳුනගත්තා. අනිවාර්යෙන්. දැන් ඒ වගේ දේවල් තියෙන සමහර වර්ණ සමහර තොප්පිය ඒ වගේ දේවල් දැක්ක ගමන් අපි දේවල් කියනවා. එතකොට දැන් සභාපතිතුමා ඉන්න හින්දා මම කියන පිකාසෝ හැට් එක පිකාසෝ හැට් වෙන්න හේතුව පිකාසෝ ඒ කාලේ ස්ටයිල් එකක් විදිහට හැට් එක ඇඳපු හින්දා. ඒක අදටත් කියන්නේ අපි පිකාසෝ හැට් කියලා. ඒකට වෙන නමක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා කෙනෙක්ගේ ස්ටයිල් එක ඉස්මතු වෙන පොඩි පොඩි ඩීටේල්ස්. තමන්ගේ චරිතය, තමන්ගේ පර්සනැලිටි එක තේරුම් ගත්තම තමයි මේ ස්ටයිල් අයිකෝන් එකක් වෙන්න පුළුවන්. දැන් මයිකල් ජැක්සන්ගේ හේතු ගොඩක් තිබුණා. අර කොකාකෝලා කැම්පේන් එකේදී ඔළුව පිච්චුන හින්දා තමයි විග් එක අඳින්න පටන් ගත්තේ. නැතුව ඒක ස්ටයිල් එකට කරපු දෙයක් නෙමෙයි. විග් එක හින්දා තොප්පිය දාන්න පටන් ගත්තා. ඒකත් ස්ටයිල් එකට නෙමෙයි. සමහර හේතුකාරක හින්දා අපි ස්ටයිල් අයිකෝන් එකක් වෙනවා ඔටෝමැටිකලි. ඒකෝර විනිහාලෝ කියන ඉන්ටර්නැෂනල් මොඩල් එයාගේ ස්කින් ඩිසීස් එකක් තියෙනවා. සමහර තැන් කළුයි සමහර තැන් සුදුයි. ඒත් අද ෆැෂන් වීක්ස් වල ඕපනින් සහ ෂෝ ස්ටොපර් විදිහට එයා ගොඩක් ෆැෂන් ෂෝස් උත් කරනවා. ඒක මම කියන්නේ සමහරවිට ඇඳුමම නෙමෙයි. අයිඩෙන්ටිටි එක වෙන්නේ. තමන්ගේ හැම වෙන්න පුළුවන්. ඒක ඩිෆෝමිටි එකක් වෙන්න පුළුවන්. හැමේ පිච්චිච්ච දෙයක් දැන් අපි දන්නවා ලක්ෂ්මී කියන ඇසිඩ් වික්ටිම් එයාගෙන චිත්‍රපටයකුත් නිර්මාණය වුණා. අදටත් එයා ෂෝ ස්ටොපර් කෙනෙක් විදිහට මොඩල් කරන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ අයිඩෙන්ටිටි එක ඒක ලස්සනවත් මම කැත කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මොකද ඒක ලස්සන කියන දේ එක එක්කෙනාට ආවේනික නිසා කැත කියලා දෙයක් නැහැ ඇත්තට මම හිතන විදිහට. ඉතින් කෙනෙක්ගේ ලස්සනත් එක්ක අපි දකින විදිය අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි Tamanට කියලා දෙයක් අයිඩෙන්ටිටි එකක් හදාගන්න ඇඳුමින් හෝ පර්සනැලිටි එකෙන් ඒ දේවල් හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක සෑහෙන වටිනවා. ඒක ෆැෂන් වලට වඩා ස්ටයිල් ඉස්මතු වෙන දෙයක්. සභාපතිතුමා මේ අපි අවසන් තත්පර කීපය ගත කරමින් ඉන්නේ. අද අපි කතා කරේ ලංකාවේ විලාසිතා කර්මාන්තය පිළිබඳව. දැනටමත් ලංකාවේ ආර්ථිකය සඳහා අපේ ඇඟලුම් විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා ඇඟලුම් ශේෂ්ත්‍රය නියෝජනය කරන අපේ හැම සහෝදරයෙක්ම සහෝදරියක්වත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ විලාසිතා ගැන කතා කරපු වෙලාවේ. අවසන් වශයෙන් ලංකාවේ විලාසිතා කර්මාන්තය අපි මේ තියෙන ප්‍රතිපත්ති සැලසුම් මේ තියෙන දේවල් එක්ක මේ වැඩපිළිවෙල යටතේ ඉස්සරහට අරගෙන ගියොත් අපේ ආර්ථිකයේ විලාසිතාත් එක්ක අපිට වෙනසක් ඇති කරගන්න පුළුවන්ද? ලංකාවේ ෆැෂන් කියන බෙන්ච්මාර්ක් එක ලෝක වෙළඳපොළ තුල අපිට ස්ටේබල් කරගන්න නැත්නම් ස්ථාපිත කරගන්න පුළුවන් වේද? ඔව් අනිවාර්යෙන් පුළුවන්. මොකද ඔබ කලින් සඳහන් කරා වගේ ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ කොච්චර වියදමක් අපි දරලා තියෙනවද කියලා ආනයනය කරපු භාණ්ඩ හැටියට කලින් සාකච්ඡා කරා මිල ගණන් වලින්. ඉතින් මේක නතර කරගන්න පුළුවන් කියන එක ජයග්‍රහණයක් ඇත්තම කියනවා නම් නතර කරගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා ඒක ඊටාම මේ කරන්න පුළුවන් කාරණයක් සහ අපේ සියලුම නිර්මාණකරුවන්ට හොඳ සුභාරංචියක් වගේත් වෙනවා. ඒක මම කලින් සඳහන් කරා එකට පොඩි කාරණයක් මට එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ
අපි නිර්මාණයක් කරනකොට අපි පුද්ගලයෙකුගේ කියන්නේ උදාහරණයකට ගත්තොත් අර අපි ආටිස් කෙනෙක් කියලා කියනකොට දැන් සමහරලාට ආටිස් කෙනෙක් දැන් පැෂන් දෙකකට එකක් තමයි අපිට ප්ලෑන් කරලා පැෂන් එකක් හදන්න පුළුවන්. සමහරලාට තියෙන පැෂන් හැදෙනවා ඒවා. අර කලින් කිව්වා වගේ පිකාසෝ හරි එහෙම නැත්නම් වැන් ගෝගේ හරි කවුරු හරි එහෙම මයිකල් ජැක්සන් වගේ ගත්තාට පස්සේ ඔහුගේ ක්‍රියාකාරීත්වය ඔහු ඒකට කරන අවංක වැඩපිළිවෙල. ඒ කියන්නේ ඔහු කරගෙන යන්නේ වැඩේ ඇතුලේ ඒ නිර්මාණ කටයුත්ත ක්‍රියාවලිය යෙදීගෙන යනකොට ඔහුට සිද්ධ වෙනවා යම් යම් දේවල්. උදාහරණයකට අපි හිතමු ඉස්සර කලාකරුවෝ කියලා කොණ්ඩේ වවාගෙන ඉන්නවා කියලා වගේ කතාවක් තියෙනවා. ඒතකොට ඒක වෙන්නේ ඔහු අවධානය වැඩිපුරම යොමු කරන්නේ ඔහුගේ නිර්මාණවලට. ඔහු ගමුගේ ශරීරයේ කොණ්ඩාස් වලට ඒවට අවධානය යොමු වෙන්නේ නැහැ. එතකොට ඒ නිර්මාණයේ යෙදී සිටිනකොට ඒ කාලය තුර කොණ්ඩේ වැවෙනවා, රැවුල වැවෙනවා. එතකොට එයාලට ඒක කරන්න ඒක මේන්ටේන් කරන්න නැතුව යනවා. ඊට පස්සේ ඔහු ප්‍රසිද්ධියටපත් වෙනකොට ඔහු අනිවාර්යයෙන්ම ඒක ස්ටයිල් එක බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේක වෙලා තියෙනවා. හැබැයි ඒක අඳුනාගත්තාම නූතනයේදී අපිට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ ස්ටයිල් එක ප්ලෑන් කරලා ඔහුටම අනන්න වෙච්ච දෙයක් බවට පරිවර්තනය කරන්න. ඉතින් ඒක තමයි මේ වෙනකොට සිද්ධ වෙමින් පවතින්නේ දෙක. මට තව එක කාරණයක් කියන්න ඕනේ මේ ෆැෂන් වල කාරණා දෙකක් සිද්ධ වෙන. එකක් තමයි ආර්ට් පීස් කියලා. ආර්ට් පීස් විදිහට ෆැෂන් ඩිසයින් සිද්ධ වෙනවා ලෝකේ. ඒතකොට ඒ ෆැෂන් ආර්ට් පීස් විදිහට ඩිසයින් වෙන සමහරට පාරේ එක එකනට භාවිතා කිරීමට අපහසු දේ නිර්මාණුත් තියෙනවා. ඒ කියන්නේ හිතා ගන්න බැරි ආර්ට් පීස් බවට පරිවර්තනය වෙනවා. ඒක එකක්. දෙක තමයි පරිවර්තනය වෙනකොට ඒ කියන්නේ එදිනෙදා භාවිතයට අවශ්‍ය වෙන නිර්මාණශීලී දේවල්. මේ දෙක අපි දෙකක් විදිහට අඳුනා ගන්නව වෙනවා. නැත්නම් සිද්ධ වෙන්නේ සමහරට පැෂන් ඩිසයින් වල හිතන ඒවා කොහොමද මේ පාරේ යන්දින්නේ කියලා වගේ හිතාගෙන යන්න ඒක කරන්න ඇත්තටම මේ අපි මෑත් කාලේ අපි දන්නවා කන්සෙප්චුවල් ඩිසයින් අවන්ගාඩ් කියන එක. ඒක ලංකාවේ දැන් ඇත්තටම අපි ඩිසයින් එකක් කරාම මේ අවන්ගාඩ් කියන්නේ ගොඩක් වෙලාවට හැමදේම අපි මොකක් හරි දෙයක් ගත්තාම හැමදේම යන්නම තියෙනවා. සමහරට ඇත්තටම පාරේ ඇවිදන් යන්න බෑ. වෙයාරබල් නෑ ඒක. ඒතකොට අපි දැන් බලන්න ඕනේ එහෙම ඒක තමයි කන්සෙප්චුවල් ඩිසයින් කෙනෙක් කරන්නේ. ඒක ලොකු අමාරු වැඩක්. එතන එන්න බෑ. එයා තමයි හැමදේම රැන් බොඩි එක ඩෙවලොප් කරලා හදන ලොකු රූපයක්. ඒ සර් කියන ආර්ට් පීස් පර්ෆෝමන්ස් ආර්ට්ස් කියලා පර්ෆෝමන්ස් ආර්ට්ස් එක ආර්ට් එක ඇතුලේ පර්ෆෝමන්ස් ආර්ට් දැන් ආර්ට් මෙහෙමනේ චිත්‍ර මූර්ති කියලා කිව්වට ඉදිරියට එනකොට ස්ථාපන කලාව පර්ෆෝමන්ස් ආර්ට්ස් ඊළඟට ඒකම ඒ කියන්නේ ස්ථාපන කලාව ඉන්ස්ටලේෂන් ආර්ට්ස් කියලා මේ ඔක්කොම වෙනස් වෙ යනවා. ඒ වෙනස් වෙන්නේ මේ නිදහස උපරිම මුක්ති විඳිනකොට. ඒතකොට ශරීරය කොහොමද ආර්ට් පීස් එකක් බවට පරිවර්තනය කරන්නේ? ඒ තමයි ඔතෙන්දී ෆැෂන් එකත් එක්ක එකතු වෙලා බලන්න ඕනේ. ඒකයි අපි කරන වෙයාරබල් ආර්ට් වෙයාරබල් කෙනක දෙක අතර ටක්ගා ලින්ක් එක දාන්න. මොකද අපි අර හදන ආර්ට් පීස් එක වෙයාරබල් කරගන්න පුළුවන් තරමට අපි ජයග්‍රහණය කරන හැම වෙලෙම. හොඳයි, කාලාත්‍රේ කතා බහ වැඩසටහනින් අපි සමුගෙන යන්න හදන්නේ. අද කතා කරේ මේ කතා කරලා නැවතීමේ තිතක් තියන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. ලංකාවේ විලාසිතා කර්මාන්තය මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතුන විද්වත් මණ්ඩලය මතක් කරන්නම් සමුගෙන යන්න කලින්. අද මුලින්ම අපිත් එක්ක එකතුනා ජාතික ශිල්ප සභාවේ ගරු සභාපති ප්‍රවීණ චිත්‍ර ශිල්පී සොදත් අබේසේකර මහත්මයා. ඒත් එක්කම අපිත් එක්ක එකතුනා ඡායාරූප ශිල්පිනී මෝස්තර සහ විලාසිතා නිර්මාණ ශිල්පිනී මෝස්තර කතිකාචාර්යනී රැෆෙල් ෆර්නෑන්ඩෝ. ඒත් එක්කම අපිත් එක්ක එකතුනා මොරටු විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධිධාරී මෝස්තර සහ විලාසිතා නිර්මාණ ශිල්පී ජානක උල්ලඳු පිටිය. තිදෙනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්. සුබ දවසක්. අපි සූදානම් වෙන්නේ අද කාලාත්‍රේ කතාබහ වැඩසටහනෙන් සමුගෙන යන්න. අපි කතා කරේ ලංකාවේ විලාසිතා කර්මාන්තය පිළිබඳව. හිතවතුනි, කොරෝනාත් එක්ක ලෝකේ පුරා ඉන්න අපේම අය දහස් ගණනක් අපිට අහිමි වෙද්දී හොඳ දේවලුත් ලැබිලා තියෙනවා. ඒව ගැන මතක් කරන්න ඕනේ. හිතන්න කොරෝනාත් එක්ක වරාය ගුවන් තොටුපළ වැහුණට පස්සේ අපිට අපේ දේවල් ගැන කොයිතරම් ඇල්මක් ඇති වෙලා තියෙනවද? මේ ප්‍රවණතාවය රැල්ලකට කොටු නොවි ඉදිරියට මරගෙන ගියොත් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන නාමය ලෝකයට අරන් යන එක අමාරු කාරණාවක් වෙන එකක් නැහැ. උත්සාහ කරන්න. ඔබ ඇඳුමක් මිලදී ගද්දී ඔබ වෙනුවෙන් ඇඳුමක් නිර්මාණය කරගන්න ඕනේ කියලා හිතන අවස්ථාවක මෙවැනි ලංකාවේ අපේ නිර්මාණ ශිල්පියෙක් ගාවට යන්න ඒ ඔබ තෝරා ගන්නා ලංකාවේ නිර්මාණ ශිල්පියා කර්මාන්තයක් විදිහට ලංකාවේ විලාසිතාව ඉදිරියට ලෝකයට අරන් යද්දී ලොකු දායකත්වයක් සපයාවි අපේ රට වෙනුවෙන්. අපි සූදානම් වෙනවා වැඩසටහනින් සමුගෙන යන්න. සමුගන්නා මොහොතේ සුපුරුදු විදිහටම ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්. ආයිබෝවන්.